අද දවස් තමයි පින්නතුනි 2015 3:22. හරි නේද? 3:22. කීවෙනි වැඩසටහනද? 18යි. 18යිනේ. 18යි. එතකොට පින්නතුනි සතිය මේ පහාටද ගෙවි ලං වෙන්නේ මරණයට. ඒක දැන් මේ පින්නතුනි හොඳටම වැටහෙන කාරණයක්. එතකොට පින්නතුනි මේ මරණය කර අපේ යන වටිනා මනුස්ස ජීවිතේ උදේ පාන්දර ඉර නැගුණොත් ඉර අනිවාර්යයෙන්ම අවරට යනවා. ඒ වගේ තමයි ඉපදුනොත් තියෙන අනිවාර්යයෙන්ම මරණයටපත්. ලෝතුර අපේ බෝසතාණන් වහන්සේ පින්නතුනි ගිහිගේ නික්මනකොට කීපයක් කල්පනා කරා. ඉපදුනොත් මරණයක් තියෙනවා. යම් කෙනෙක් ඉපදුනොත් මරණයක් තියෙනවා. තරුණකමක් තියුණොත් මහලු වයසක් තියෙනවා. තරුණ වයසක් තියුණොත් මොකද වෙන්නේ? මහලු වයසක් තියෙනවා. තරුණකම තියෙන තැනමයි මහලු වීමත් තියෙන්නේ. ඉපදීම තියෙන තැනමයි මරණයත් තියෙන්නේ පින්නතුනි. ඒ වගේම පින්නතුනි කමු වීමක් තියුණොත් වෙන්වීමක් තියෙනවා. ඒ වගේම නිරෝගී බවක් තියුණොත් එතනම තියෙන ලෙඩ වීම. නිරෝගීකම අවසානයේ තමයි ලෙඩ. බෝසතාණන් වහන්සේ යනකොට කල්පනා කරේ ගෙදරින් යම් කෙනෙක් ඉපදුනොත් අනිවාර්යයෙන් මරණයක් තියෙනවා. යම් කෙනෙක් තරුණ වයසක් තියෙනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම මහලු වීමත් එතනම තියෙනවා. යම් කෙනෙක් නිරෝගීමත් නම් ලෙඩ වීම එතනම තියෙනවා. යම් කෙනෙක් හමු වුණොත් අනිවාර්ය වෙන්වීමක් තියෙනවා. ඒ ආකාරයට පින්නතුනි කල්පනා කරලා තමයි සියලු දේවල් අත්හැරලා ප්‍රඥාවෙන් ගිහි ජීවිතේ සමුගත්තේ. ඒක හේතුව තමයි ඉපදුනොත් මරණයක් තියෙනවා. ඒ මැරෙන්න කලින් හිත ඇති වෙන දුක් කරදර වලින් නිදහස් කරගන්නත් මේ භයානක ගමනේ අනිත් සත්‍යය මුදවන්නත් ඕන කියලා තමයි මරණය ගැන වෙන්වීම ගැන කල්පනා කරලා බෝසතාණන් වහන්සේ වෙන් වෙලා ගියේ. ඒ වගේම ඉර උදා වෙනවා වගේ ඉර අවරට යනවා යන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉපදුණු කෙනා මරණයටපත් වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉපදීමත් දැන් පින්නතුනි වැදගත් දෙයක්. ඉපදිච්ච නිසා අපිට මනුස්ස භවය අපිට ඉපදීම වැදගත්. ඒ වගේම මරණය කියන ධර්මතාවයත් වැදගත්. ඊටත් වඩා වැදගත් ඒ අතර කාලය තුල ජීවත් වීම. මේ දෙක කොහොමද සිද්ධ වෙන දෙයක්. ඒ අතර කාලය තුල ජීවත් වෙන විදිය තමයි ඊටත් වඩාම වැදගත් දෙය. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණු ටික හොඳින් පින්නතුනි මතක් කරගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සිංහල පරිවර්තනයක්. බුදුරජාණන් වහන්සේ අර නිතරම කියන සූත්‍රය. මහණෙනි මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ? මෙතන බොහෝ වැඩි කුමක්ද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමා හදපු ආරාමේ ඉන්න කාලේ නියපොත්තට පස් ටිකක් ගන්නවා. අරගෙන අහනවා මහණෙනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මෙතන වැඩි කුමක්ද? දැන් මාගේ නියසිල මතට ගත් පස් සල්පේද මේ මහ පොළොවේ තියෙන පස්ද කියලා අහනවා. කොහෙද දහන්නේ? ජේතවනාරාමේ. සාමීනි මේ මහ පොළොවේ යම් පසක් වේනම් මේ පස් ඊටමත් වැඩි. මහ පොළොවේ පස් තියෙනවා නම් ඒක ඊටමත් වැඩි කියලා සාමින් වහන්සේලා කියනවා. භාග්‍යතුන් වහන්සේ විසින් ওই නියසිල මත රඳවා තිබෙන පස් ප්‍රමාණය නම් ඊටාත්ම සල්පයකි. මහ පොළොව සමග ඔය පස් සල්පය සසඳා බැලීමේදී භාග්‍යතුන් වහන්සේ විසින් නියසිලටගත් මේ පස් බිඳ සියවන කලාවටවත් සසඳන්න බෑ. කියන්නේ 100න් පංගුවකටත් වඩා පොළොවේ තියෙනවා. දහස්වන කලාවටවත් සසඳන්න බෑ. ලක්ෂයෙන් කලාවටවත් සසඳීමක් කරන්න බෑ. මහණෙනි ඔන්න ඔය විදියමයි. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔය විදියමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සම්මාදිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවකයා කියන සෝතාපන්න පුද්ගලයා විසින් යම් දුකක් සේකලා නම් අවසන් කළා නම් ඒ දුක ඊටමත් වැඩි. කවුරු හරි පිනොතනේ සතර අපායෙන් නිදහස් වෙන සෝතාපන්න බව සාක්ෂාත් කරා නම් ඔහු ගෙවා දාපු විදික ඔහුට ඉදිරියේ ගෙවන්න තියෙන දුක ඊටමත් වැඩි. ඒක මොන වගේද කියනවා නම් ඔහු අවසන් කළ දුක හරියට මොකක් වගේද? අර මහ පොළොවේ පස් වගේ දුකක් අවසන් කරා. ඔහුට තව ඉදිරියට ඉතිරිමියත්තේ බව 7ක් මුල් කරගෙන ජීවත් වෙන්නේ. එතකොට ඔහුට විඳින්න තියෙන දුක බැලුවොත් නියපිතර ගත්තා වගේ පස් ප්‍රමාණයක් ඕනේ. එතනින් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ ඉපදීමත් මරණයත් අතර අපිට ලබා ගන්න පුළුවන් වැදගත් ප්‍රතිඵලයක්. ඒ තමයි මොකද්ද? මේ යන සංසාර ගමනේදී ඒ කියන්නේ අපේ තියෙන දුක් කරදර සෝතාපන්න බවත් එක්ක ඉතා විශාල අඩු කිරීමකට ලක් කරගන්න පුළුවන්. මේකේ සූත්‍රයේ නම තමයි නකසිකා සූත්‍රය. ඒ කියන්නේ නියපොත්තට පස් ටිකක් අරගෙන ඒ උපමා කරලා වදාළ දේශනය. තවත් එකක් තියෙනවා පින්නදනේ. එතන මේ වගේ සූත්‍ර ගණනාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල ඊළඟට තියෙන සාගරයේ මුල් කොටගෙන මහණෙනි මේ සාගරයේ ජල බිඳු දෙක තුනක් ඉතිරි වෙලා මුළු මහා සාගරයම ෂේ වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? අර මහා ජල කඳ ෂේ වෙලා යනවා කියන ජල බිඳු දෙක තුනක් ඉතුරු වෙනවා කියනවා.
අවසන් වෙනවා කියලා හිතමු. මහණෙනි ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? වඩාත් වැඩි මොනවද? අර ඉතුරුණු ජල බිඳු දෙක තුනද? ෂේ වෙලා අවසන් වෙලා ගිය සාගරයද? වැඩි මොකක්ද පින්නතුනි? ෂේ වෙලා අවසන් වෙලා ගිය සාගරයේ ජල කඳ වැඩි. ස්වාමීනි ෂේ වෙලා අවසන් වෙලා ගිය මේ මහා සාගරයේ දිය කඳමයි වැඩි. ඉතුරුණු ජල බිඳු දෙක තුන ඊ타ත්ම සල්පයයි. ෂේ වෙලා අවසන් වෙලා ගිය මේ මහා සාගරයේ දිය කඳ සමග ඉතුරුණු ජල බිඳු දෙක තුන සසඳා බැලීමේදී කිසිම ප්‍රමාණයකින් උපමා කරලා කියන්නේ කිසිම එක ආකාරයක සංසන්දනාත්මක ගානකින් පවසන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් මහණෙනි ඔන්න ඔය විදියමයි යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා සෝතාපන්න බව සාක්ෂාත් කළා නම් ඔහු අවසන් කළ දුක මොකද්ද? සේවී ගිය ජල කඳ හා සමානයි. උඩ විඳින්න තියෙනතර ජල බිඳු දෙක තුනක ප්‍රමාණයක් විතරයි. ඔහු සෝතාපන්න නොවුනේ නම් ඔහුට තවර මහා සාගරයේ ජල කඳ වගේ දුක් විඳින්න තියෙනවා. ඒක දෙවෙනි අවස්ථාව ඒ බව පැහැදිලි කරමු. වගේ බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකින් මේ මහා විලක් ගාව එක් රැස් වෙච්ච එතෙන්දිත් ওই විසිදුවීම විස්තර කරනවා. ඊළඟට පොකුණක් ගාවදිත් ඕක විස්තර කරනවා. ඊළඟ නැවත මහ පොළොව උපමා කරගෙනත් විස්තර කරනවා තවත් විදියකට. ওই ආකාරයට පින්නතුනි ওই ආකාරයට මේ සෝතාපන්න භවයේ වටිනාකම ගල් පර්වත ගිජුකුළු පව් අභියසදී සාගරයක් අභියසදී ජේතවනාරාමේදී එතකොට පොකුණක් ගාවදී විශාල වශයෙන් බුදුරජාණන් වහන්සේ වටිනාකම පෙන්වන්න හදලා තියෙනවා. ඒ ඇයි පින්නතුනි ඒක මරුණට පස්සේ ලබන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක ලබන්න තියෙන්නේ මොකක්ද? ඉපදීමයි මරණයයි අතර තියෙන ජීවත් වෙන කාලෙදී දුර්ලභ වූ මිනිසුන්ට දෙවියන්ට විතරක් ලබාගත හැකි ප්‍රතිඵලයක්. කට කෙලතොළු නම් උපතින්ම කෙලතොළු නම් ඔහුට ඒ අවස්ථාව උදා වෙන්නේ නැහැ. උපතින්ම අඳගොළු බිහිරි නම් ඔහුටත් ඒ අවස්ථාව උදා කරගන්න තරම් මානසික දියුණුවක් ලබන්න පුළුවන් මනසක් ඇතුව ඉපදිලා එහෙම නැති ඕනම කෙනෙක්ට පින්නතුනි මෙන්න මේ අවස්ථාව උත්සාහයෙන් වීරියෙන් උදා කරගන්න පුළුවන්. ඉතින් ඒක හේතුව අනාගත අභිධර්මයේ පැහැදිලි කරන්න පුළුවන් යම්කිසි ආකාරයක මේක අඳගොළු බිහිර වීම ඇතුව උපදින්නේ යම් අකුසලයක විපාක ශක්තිය. ඒ විපාක ශක්තියෙන් ලබා දෙන හිතට මේ වගේ උත්තරීතර ඵල අරමුණු කරන්න පුළුවන්කම නේ. නමුත් අපිට කිසිම ජීවිතයක් මේ ලැබිලා නැහැ. වටිනා ජීවිතයක් ලැබිලා තිනු ඒ සියල්ලෙම නිදහස් වෙලා. ඒ නිසා පින්නොතනි මෙන්න මේ වටිනාකම තමයි මේ හැමතැනම පැහැදිලි කරන්නේ. ඇයි අද මේක මුලින්ම කිව්වේ? මේ ගැන තමයි අද විස්තර කරන්න තියෙන්නේ. එතකොට මේක කාට හරි දෙන්න පුළුවන් කාට හරි ෆොටෝකොපි ගහලා දෙනවා. මේ බුද්ධ දේශනාවක් තියෙන. කාට හරි ෆොටෝකොපි ගහලා දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන් යන ගමන් ඉල්ලගන්න. එතන අනිත් අයටත් ඕනම් බෙදලා දෙන්න පුළුවන්. එතකොට පින්නතුනේ ওই දේ තමයි. දැන් අද තියෙන්නේ මොකද්ද? උපදීමත් මරණයත් අතර ලබා ගන්න පුළුවන් ඉහළ. දැන් පින්නතුනේ අපි ජීවිතේ වැඩියෙන්ම කැමති දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්න. අපි දුක් කරදර ආවොත් ඒවෙන් පරිම බලන්නේ මොකද්ද? නිදහස් වෙන්න. දුක් කරදර නිදහස් වෙන යම් මාර්ගයක් තියෙනවා නම් අපි ඒක කොහොම හරි කොච්චර මහන්සියලා හරි මොකද කරන්නේ? කරගන්න. ඇයි මහන්සියෙන් රස්සාව කරන්නේ? රස්සාව නොකරොත් විශාල දුකක් විඳින්න වෙනවා. රස්සාව නොකරොත් විශාල දුකක් විඳින්න. ඇයි බඩගින්නට කන්නේ? ඇයි බඩගින්නට කන්නේ? ඇයි බඩගින්න වුණාම කන්නේ? ඒකවත් දන්නේ නැද්ද? ඇයි බඩගින්නට කන්නේ? නොකා හිටියොත් අනන්ත ප්‍රමාණ දුකක් විඳින්න වෙනවා. ඒක කෑවොත් මොකද වෙන්නේ? අර කෑම නිසා ඒ දුක් කරදර ටික ඔක්කොම අඩු කරගන්න පුළුවන්. ඒක නිසා දැන් අපි බඩගින්නට කන්නේ මොකෝ? නොකා හිටියොත් එන්න වේදනාව වැඩි වෙනවා. ඒ වගේ තමයි පිළිතුරු මේ සංසාර ගමනේදී බඩගින්න ওই රස්සාව වගේන ඉතා විශාල දුක් කරදර ගොඩක් අපි ඉදිරියේ තියෙනවා. එකක් තමයි නිරේට වැටුනොත් විඳින දුක මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ළඟදී පින්නතුනේ නාසා ආයතන විද්‍යාඥයෙක්. මේව නම් ඉතින් එහෙම වැඩක් නැහැ කියන්න මම දැකපු නිසා කියන්නේ. විද්‍යාඥයෙක් ලංකාවෙන් ගිහින් අවුරුදු ගණනාවක් එහෙ සේවය කරලා ලංකාවට පැමිණලා තියෙනවා. මේ ලිපිය මම හිතන පුවත්පතක තියුණා. එතකොට ඔහු සඳහන් කරනවා මේ සාගරයේ පතුලේදී ඒ සාගරයේ පතුලේ ඒ පීඩන වලට දරා ගන්න පුළුවන් යම් උපකරණ අරගෙන ඒ සාගරයේ පතුලට ඒ උපකරණ වල පොළව සිදුරු කරලා බලනකොට මොකක්ද පේන්නේ? ලෝදිය පේන්න ගන්නවා කියලා. ඒ ලෝදිය අතරේ කටු ඉඹුල ওই බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කටු ඉඹුල නිරසත්තු එතනින් ගියාට පස්සේ ඊටා විශාල වශයෙන් ඒකට ඒ කියන්නේ ඒ අය ඒක සජීවීව දැකලා තියෙන ඒ උපකරණ හරහා. ඒක මේ ගිය සතිය හරි මේ සති දෙකක් අතර පත්තරයක විස්තර ඒ ඡායාරූපත් එක්ක දාලා තිබුණා. නමුත් ඊට පස්සේ ඔහුන් ඇවිල්ලා ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි මේ විස්තර ලෝකයට හෙළි කරවතින් මොකක්ද වෙන්නේ? අනිත් ආගම් වලට ලෝකේ විශාල ප්‍රශ්නයක් වෙනවා. විශාල විශේෂයෙන්ම ඇමරිකාවේ තියෙන ආගම් වලට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හෙළි කරපු තොරතුරු ඔහු පරීක්ෂණාත්මක ඔප්පු කරලා පෙන්වුවා කියලා හෙළි කරන්නේ බැරිකම නිසා ඔහු මොකද කරේවා? රහස් වශයෙන් තබා ගන්නවා කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝකයට හෙළි කරන්නේ නෑ. එයාත් කියලා තියෙනවා තව ගොඩාක් තොරතුරු හෙළි කරන්න පුළුවන්. නමුත් එයා බැඳිලා ඉන්නවා ඒව හෙළි නොකරනවා කියලා ඒ රටට
නාස ආයතනයේ බැඳිලා ඉන්න නිසා සමහර දේවල් කියන්න බෑ කියලා ඡායාරූප කීපයක් විතරක් පළ කරලා තිබුණා. ඒකට පින්නතුනේ එතෙන්දි ඒ වගේ දෙයක් ඒ කියපු දෙයක් ඒ ආකාරයෙන්ම දකින්නකොට ඉතින් එයාට ලංකාවෙන් ගිය බෞද්ධ කෙනෙක්. එයාට මොන වගේ හැඟීමක් මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිබඳව ඇති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ කිසිම උපකරණයක් නැතුව ඒ කටුඉඹුල් වල ස්වභාවය විස්තර කරපු ආකාරයෙන්ම ඡායාරූප ගත වෙලා තියෙනවා. ඒ කටුඉඹුල නගින ගමනුත් ඒ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ රාගය ඇති වෙනවා. ඒ ඇති වෙන ගමනුත් ඒ උල් කිඳාගෙන බහිනවලු. ඒ තරමට පින්නතුනි අතිසියුම් උපකරණ වලින් වෙනවනේ තව දුරටත් ඡායාරූප ගත කරන්න එයාට අමාරු වෙලා තියෙන හේතුව තමයි ඒක ඊට යටට යන්න ඒ අධිපීඩන වලට ඒ උපකරණ රොතු දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒවා ඊටමත් ඝන ලෝහ වලින් ඒවට ඒ උෂ්ණත්වයට රොතු දෙන ආකාරයෙන් හැදුවා සමහර උෂ්ණත්ව වලට ඒ උපකරණ විනාශ වෙලා යනවා කියලා තියෙනවා. නමුත් ඒ අයට පුදුම මේ තරම් අධික උෂ්ණත්වයක් යටතේ කොහොමද සත්වෝ ජීවත් වෙන්නේ? ඉතින් මෙච්චර අධික උෂ්ණත්වයක් තියෙන තැනක සත්වයන්ට ජීවත් වෙන්න පුළුවන්. අච්චර අතිසියුම් ඒ කියන්නේ ගිනි කඳුව ඇතුළට දාන්න පුළුවන් උපකරණ ඒ සාගරයේ පතුලේ යම් තැන්වලදී තියෙන පීඩනයට දරා ගන්න පුළුවන්කම ඒ ගිනි කඳුව වල ඇති වෙන අපි දැනට දකින ගිනි කඳුව වලින් ගලන ලාවා වලට වඩා ඉතා විශාල රසණයක් තියෙනවා කියලා තමයි ඔහු විස්තර කරන්නේ. ඉතින් ඒවා පින්නතුනේ සද්ධාව කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙනවා නම් ඕව දකින්නම අවශ්‍ය වෙන්නේ නැහැ. සද්ධාව තියෙන කෙනාට ඒක පින්නතුනේ ඒක ඇදහිීමක් තියෙනවා. ඒ පිළිගැනීමක් තියෙනවා. නමුත් සද්ධාව නැති කෙනෙක්ට උනත් මීට අවුරුදු 2600කට කලින් මෙහෙම විස්තර කරා කියලා තියෙන දැනගන්න ලැබුණම ඔහුන්ට ඒක හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඒකේ නාස ආයතන ගොඩාක් විද්‍යාඥයෝ බුදුදහමට ගොඩාක් බුදුදහම පින විශාල සෙවීමකට ඒගොල්ලෝ පත් වෙලා ඉන්නේ. අපේ අය ගහලෝක තරු ගැන සෙවීමකට පත් වෙලා. ඔවුන්ට ඒ අදහා ගන්න බැරිකම නිසා ඒක ඒ විස්තර කරපු විෂය හදාරනවා. අපි අපේ රටේ ළමයි මොකද්ද කරන්නේ? ඒ ටික පැත්තකින් තියලා අර විෂයන් හදාරන්න මහන්සි ගන්න. ඒක තමයි වෙන්නේ. ඒකට කියන්නේ අපි බටහිර ජාති උගන්වපු ඒවා ඒ පොත් බුදුදහමේ පොත් ටික ලාච්චුවට දාලා බටහිර ජාතීන් විසින් හදාගත්තු යම්කිසි ඉගැන්වීම් ක්‍රම පොත් ටික මේෂ පුරවලා තියෙනවා. ඔවුන් දැන් ඔවුන් හොයාගත්තු දේවල්ම යටට දාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය හොයාගන්න මහන්සි ගන්න. දැන්ට ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවේ සම්පූර්ණ පරිවර්තනය වෙලා තියෙනවා. සමහර පොත් සිංහලටවත් පරිවර්තනය වෙලා නැහැ. දැන් මේ මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසියට ආය පරිවර්තනය කරගෙන තියෙනවා. දැන් එංගලන්තේ තියෙනවා. ඔය සමහර පොත් තාම සිංහලටවත් පරිවර්තනය වෙලා නැහැ. ඒක තමයි පින්නතුනේ පුදුමේ කියලා කියන්නේ. ගිය සතියේ විස්තර කරේ මොකද්ද? දේශය. යනකොට නම් හොඳට මතක තියෙන්නේ නැති. ගෙදර ගියාම නැවත ඒකම තමයි. යන දවසේ නම් ඉතින් හොඳට මතක තියෙන්නේ නැති. බය වුණත් දේශය, පිළිකුලත් දේශය, දරුවට බැන්නත් දේශය, මහත්තයට රෙව්වත් දේශය. දවස් දෙකක් ගියාම ඒ ට්‍රැක් එකේම තමයි. ඒක නෝමල්. හිතගන්නේ අරමුණ. හිතගන්නේ මොකද්ද? අරමුණ. ඒ අරමුණක් ගන්නකොට අනිවාර්යයෙන්ම පින්නතුනේ ඒ අරමුණත් එක්ක උපදින සිතුවිලි හතක් තියෙනවා. ඒ මොකද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර. හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට මොකද්ද කියන්නේ? වේදනාව. හිත ගන්න අරමුණට වැටෙන්න දෙන්නේ නැත්තේ කවුද? වීරිය. හිත ගන්න අරමුණට කැමැත්ත ප්‍රකාශ කරන්නේ කවුද? ඡන්දය. හිත ගන්න අරමුණ කල්පනාවට යොමු කරන්නේ මොන ධර්මතාවද? විතක්ක, ਵਿਚාර. එතකොට පිළිවෙල හිත ගන්න අරමුණ හිනස්සන ස්වභාවයටපත් කරන්නේ කවුද? ප්‍රීතිය කියන ධර්මතාවය. එතකොට ওই ධර්මතාව ටික තිබුණා. එතකොට මේවා හැමතිස්සෙම උපදින්නේ නැහැ. අපි හැමතිස්සෙම hina වෙනවද? නෑ. එහෙනම් හැම සිතක් එකම ප්‍රීතිය උපදින්නේ නැහැ. අපිත් එක්ක හැම වෙලාවෙම සිත් පරම්පරාව උපදිනවා. නමුත් සෑම සිතක් එකම ප්‍රීතිය උපදින්නේ අපි නිදාගත්ත වෙලාවට කල්පනා කරනවද? නෑ. එහෙනම් නිදාගත්ත වෙලාවට විතක්ක ਵਿਚාර ක්‍රියාත්මක වෙන්නේ නෑ. නමුත් නිදාගත්ත වෙලාවට මේ හත දුර්වල ලෙස ක්‍රියාත්මක වෙනවා පින්න. ඊළඟට මේවා සෑම සිතක් එක උපදුනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න වීරිය, ඡන්දය, විතක්ක, විචාර, ප්‍රීතිය යන ධර්මතාවල් බොහෝ සිත් එක්ක උපදිනවා. නමුත් සෑම සිතක් එකම උපදින්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා පින්නතුනේ ඊළඟට කියනවා අපි අකුසලයේ පැත්ත. මොන පැත්තද කියන්නේ? අකුසල සිතුවිලි. හිත ගන්න අරමුණ දවන, තවන, පුච්චන. ඊළඟට අනාගතයේ දුක් විපාක සකස් කරලා දෙන්නේ බෑ මේ ධර්මතාවලට. අන්න ඒ ධර්මතාවලට කොහොමද? අකුසල ධර්ම. මොන ධර්මද? අකුසල ධර්ම. අකුසල කියන වචනේ තේරුම චිත්තසංතානයේ දවන, චිත්තසංතානයේ තවන, අනාගතයේ දුක් විපාක උරුම කළා දෙන.
ස්වභාවයට කියන්නේ මොන ස්වභාවයද? අකුසල ස්වභාවය. එතකොට පින්නතුනේ ඒකේ සෑම අකුසල සිතක් එක්කම සෑම අකුසල සිතත් එක්කම උපදිනව මොකද්ද? මෝහය. මෝහය කියන්නේ මොකද්ද? අරමුණේ සැබෑ తত্ত্বය වසන ස්වභාවය. මෝහය කියන්නේ මොකද්ද? අරමුණේ සැබෑ සත්‍ය වසන ස්වභාවය. ඒ කියන්නේ දුක්ඛාර්ය සත්‍ය අවබෝධ කිරීම ඒකාන්ත දුකක්. දුක්ඛාර්ය සත්‍ය අවබෝධ නොකිරීම ඒකාන්ත සැප. එහෙනම් සත්‍ය සත්‍ය විදියට දකින්න දෙන්නේ. ඒකට කියන්නේ මොකද්ද? මෝහය. සත්‍ය සත්‍ය විදියට දකින්න දෙන්නේ. ඊළාට මේ කියන්නේ සැප දුකක් සැප ඇති කරන ප්‍රතිපදාව දුකක් වශයෙන් පෙන්වනවා. දුක ඇති කරන ප්‍රතිපදාව ඒ කවුද එහෙම කරන්නේ? මෝහය කියන ධර්මතාවය. අරමුණේ යථාර්ථය වහන. මෝහයට සමාන වචනේ මොකද්ද පින්නතුනි? අවිද්‍යාව. මොකද්ද කියන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මෝහයටම තමයි. එතකොට පින්නතුනි ඒ සෑම අකුසලයක් එක්කම උපදිනවා ලැජ්ජ නැතිකමයි, බය නැතිකමයි. ඒකට කියන්නේ අහිරිකය, අනෝතප්පය. ඊළාට පින්නතුනි උපදිනවා මොකද්ද? උද්දච්චය. උද්දච්චය කියන්නේ ඒකාග්‍රතාවය හරියට අරමුණේ ඒකාග්‍රතාවය තියාගන්න දෙන්නේ නැති ස්වභාවය. උද්දච්චයේ ස්වභාවය. විසිරෙන ස්වභාවය. උද්දච්චය. ඊළාට පින්නතුනි ඔයි යම් කිසි අකුසල හිතක් විෂදාති ඉපදුනොත් තථාගතයන් වහන්සේ දේශනා කරන මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියන චෛතසික හතර නැතුව කිසිම අකුසල සිතක් උපදින්නේ නැහැ. කිසිම හිතක් උපදින්නේ නැහැ සබ්බචිත්ත සාධාරණ නැතුව. කිසිම අකුසල සිතක් උපදින්නේ නැහැ මේ හතර දෙනා. මේවට කිව්ව මොකද්ද? අකුසල සාධාරණ. මොන සාධාරණද පින්නදනේ? අකුසල සාධාරණයි කියනවා. ඊට පස්සේ පින්නදනේ මෙන්න මේ හතරත් එක්ක උපදිනොත් අරමුණේ ලෝභය. ලෝභය කියන්නේ මොකද්ද? හරියටම තේරුම් ගන්න. ලෝභය කියන්නේ මොකද්ද? අරමුණේ ඇලෙන ස්වභාවය. ලෝභය කියන්නේ මොකද්ද පින්නතුනි? අරමුණේ ඇලෙන ස්වභාවය. ඊට පස්සේ පින්නතුනි ඊළඟට උපදිනවා ද්වේෂය. ද්වේෂය කියන්නේ මොකද්ද? අරමුණට ගැටෙන නෙවෙයි. ගැටෙන්නේ පස්සේ. ද්වේෂය මොකද්ද? විරුද්ධ වෙන ස්වභාවය. මොන ස්වභාවයද? මේ විරුද්ධ වෙන ස්වභාවය තේරුම් ගත්තොත් තමයි බය දේශයක් කියලා තේරෙන්නේ. රෞද්‍ර දේශය දේශයක් කියලා තේරෙන්නේ. පිළිකුල දේශයක් කියලා පිළිකුලේදී අපි අරමුණට ඇලෙනවද විරුද්ධයිද? විරුද්ධයි. නොසතුටු වීමේදී අපි අරමුණට විරුද්ධයි. එහෙනම් ඒ අවස්ථාවේ උපදින මොනවද? ද්වේෂය. මොකද්ද උපදින පින්නතුනි? ද්වේෂය. ද්වේෂයේ මොඩල් පිළිකුල, බය, කනගාටුව, නොසතුට ඔය මොන ආකාරයෙන් ආවත් උපදින්නේ මොකද්ද? ද්වේෂය. එක එක විදියට උපදින්නේ ද්වේෂය. ලෝභයට කීයක් නේද? ප්‍රේමය, ආදරය, තණ්හාව, රාගය, ගිජුකම, ඕනෑකම ඔක්කොම කියන්නේ මොකද්ද? ලෝභයට. ලෝභයට නම් ගණනාවයි. ඒ වගේම පින්නතුනි දැන් මේ ධර්මතාව ටික අපි දැන් ඊට පස්සේ බලමු. හිත ගන්න අරමුණත් එක්ක තමයි මේ සියලුම ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි වැදගත්ම දේ තමයි අරමුණ. මොකද්ද වැදගත්ම දේ? අරමුණ කියන එක තේරුම් ගැනීම අතිශය වැදගත් අපේ ජීවිතේ. මොකද අපි හැම මොහොතම කරන්නේ අරමුණු ගැනීමක් නිසා. හැම මොහොතම කරන්නේ අරමුණු ගන්න එක. මේ වෙලාවේ කරන්නේ මොකද්ද? අරමුණු ගන්න එක. ඒ තේරෙන්නේ නැත්නම් මොකද්ද? අරමුණ කියන දේ. දැන් අපේ ජීවිතේ තියෙන අරමුණු ඉලක්ක කියන එකට අපේ ජීවිත ඉලක්ක තියෙනවා කියන්නේ මොකද්ද? හිතගත් අරමුණක් ඉස්සරහට සාක්ෂාත් කරගන්න ඕනේ කියන එකනේ. ඒ නිසා ජීවිතේ පින්නතුනේ අරමුණු තමයි හැම මොහොතම ගන්න. ඇහෙන් ගන්නෙත් අරමුණු, කනෙන් ගන්නෙත් අරමුණු, නාසයෙන් ගන්න. නාසයෙන් මොන අරමුණද ගන්නෙ? සුවඳ. දිවෙන් මොන අරමුණද ගන්නෙ? රසය. ඉතින් හැම මොහොතකම අරමුණු ගන්නෙ. ඒතර පින්නතුනේ මේ අරමුණක් අල්ලගෙනමයි හිත උපදින්නේ. හිත උපදින්නේ මොකක් අල්ලගෙනද? අරමුණක් අල්ලගෙන. ඒ අරමුණ විඳින ස්වභාවයට මොකද්ද කියන්නේ පින්නතුනි? වේදනාව. ඒ අරමුණේ සැප සහගත ස්වභාවය විඳිනවා නම් සැප වේදනාව. දුක් සහගත ස්වභාවය විඳිනවා නම් දුක් වේදනාව. ඒ දෙක අතර ස්වභාවය විඳිනවා නම් අදුක්කම සුඛය. අපි මෙහෙම මදකට උපකල්පනය කරමු. නිකන් උපකල්පනයක්. පින හිත ගන්න අරමුණත් එක්ක වේදනාව කියන ධර්මතාවය උපදින්නේ. මොකද්ද උපදින්නේ නැත්තේ? හිත ගන්න අරමුණත් එක්ක වේදනාව කියන ධර්මතාවය උපදින්නේ නැහැ. නැත්තම් අනිත් සිතුවිලි ඔක්කොම උපදිනවා. අපිට ජීවිතේ මොකද්ද කරන්න බැරි? මොකද හිත අරමුණ ගන්නකොට වේදනාව කියන ධර්මතාවයක් උපදින්නේ නැත්තම් අපේ ජීවිතේ මොකක්ද අපිට කරන්න බැරි? මොකද්ද කරන්න බැරි? මොකද්ද ඔය තේරුම් ගන්නෑ. ඒකයි මම දන්නේ. මොකද්ද කරන්නේ? නෑ අනිත් වීරිය තියෙනවා. ඡන්දය තියෙනවා. අනිත් ඔක්කොම තියෙනවා. සංඥාව තියෙනවා. මොකද්ද නැත්තේ? වේදනාව නැහැ. වේදනාව විතරක් උපදින්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න බැරි? දෙයනේ විඳින්න පුළුවන්කම නෑ. ඕකනේ තේරෙන්නේ. ඒකනේ මම කිව්වේ තේරෙන්නේ. එහෙනම් මේ මොකද්ද තේරිලා නැති මේ ධර්මතාව හරියටම තාම තේරිලා නෑ. දැන් මේ පිනතු මේ එක එක විස්තර කරනකොට එක එක ඔක්කොම අහන් ඉන්නවා. නමුත් ඒ දේ කාර්ය හරියට දන්නේ හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට මොකද්ද කියන්නේ? වේදනාව. එහෙනම් වේදනාව උපදුන්නේ නැත්නම් මොකද්ද කරන්න බැරි? විඳින්න බෑ.
හිත ගන්න අරමුණ හඳුනා ගන්න ස්වභාවයට මොකද්ද කියන්නේ? සංඥාව. අනිත් ඔක්කොම උපදිනවා. සංඥාව කියන ධර්මතාවය උපදින්නේ නැහැ. මොකද්ද කරන්න බැරි? හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න පුළුවන්කම ඒක තමයි. එතකොට පින්නතුනි හිත ගන්න අරමුණට අපිට ඡන්ද දෙන්න බෑ. මොකද්ද කරන්න බැරි? ඡන්ද දෙන්න බෑ. එහෙනම් මොන චෛතසිකයේද උපදින්නේ නැත්තේ? මොකද්ද? ඡන්ද දෙන්න නම් මොන චෛතසිකයේද උපදින්න ඕන? කැමැත්ත උපදින්න ඕන. නම් කැමැත්ත උපදින්නේ නැත්තම් ඡන්ද දෙන්න බෑ. එහෙනම් පින්නතුනි අපි කැමැත්ත දෙන්නේ ඡන්දය කියන ධර්මතාවය උපදින තාක්කල් පමණයි. ඊට පස්සේ පින්නතුනි ප්‍රීතිය උපදින්නේ. එහෙනම් අපිට මොකද්ද වෙන්න බැරිද? ප්‍රීතිය හිත ගන්න අරමුණත් එක්ක ප්‍රීතිය උපදින්නේ. එහෙනම් මොකද මොන වගේද අපේ ජීවිතේ? සිනහ වෙන්න බෑ. මොකක් කරන්න බැරිද? ප්‍රීතිය උපදින්නේ නැත්නම් සිනහ වෙන්න මේ විදිහටම බකන් නිලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි. එතකොට මේ ප්‍රීතිය උපදින්නේ නැති වෙලාවට. ඉතින් ප්‍රීතිය උපදිනොත් මොකද වෙන්නේ? සිනහ විරිත්තනවා. ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් පිළිවෙල හිත ගන්න අරමුණත් එක්ක මෝහය ඉපදුනේ නැත්තම් අපි කියමු හිත ගන්න අරමුණ ඒක තමයි උපදින්න ඕනේ නැත්තේ. නමුත් උපදිනවා. අපි උපකල්පණය කරන හිත ගන්න අරමුණත් එක්ක මෝහය කියන ධර්මතාවය උපදින්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? අපි රැවටෙන්නේ නැහැ. අපි හිත ගන්න අරමුණ මෝහය විසින් තමයි අරමුණේ සත්‍ය වහන්නේ. එහෙනම් මෝහය ඉපදුනේ නැත්තම් අපිට මොකද්ද වෙන්නේ? සත්‍ය වැහෙන්නේ නැහැ. එහෙනම් අපිට සත්‍ය හොඳට පේනවා. ඒ නිසා තමයි බුදුරජාණන් මෝහය ඉවර කළා දාන්න කියලා කියන්නේ. එතකොට හිත ගන්න අරමුණත් එක්ක ලෝභය උපදින්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ලෝභය කියන ධර්මතාවය උපදින්නේ අනිත් ඒවා උපදිනවා. එතකොට මොකක් වගේද? එහෙනම් අපි ඒ අරමුණේ ඇලෙන්නේ මොකක් ඉපදුනොත් ඇලෙන්නේ? ලෝභය ඉපදුනොත්. මොකක් ඉපදුනොත් සත්‍ය වැහෙන්නේ? මෝහය ඉපදුනොත්. මොකක් ඉපදුනොත් ඡන්ද දෙන්නේ? ඡන්දය ඉපදුනොත්. මොකක් ඉපදුනොත් විඳින්නේ? වේදනාව ඉපදුනොත්. මොකක් ඉපදුනොත් හඳුනාගන්නේ? සංඥාව ඉපදුනොත්. මොකක් ඉපදුනොත් ක්‍රියාත්මක වෙන්නේ? චේතනාව ඉපදුනොත්. දැන් මේක මේ පින්නතුන් ඕක අද තේරුම් ගන්න. මේ ධර්මතාවවලින් යම් දෙයක් සිද්ධ වෙනවා. ඒකට එකිනෙකට ආවේනික ලක්ෂණයක් තියෙනවා. හිතේ එතකොට පින්නතුන් හිත ඉපදුනේ නැතුනොත් මොකද්ද වෙන්නේ? අරමුණු ගන්න බෑ. එහෙනම් දැන් මේ පින්නතුන්ට පැහැදිලිනේ. අරමුණු ගන්න නම් හිත අනිවාර්යෙන් උපදින්නම ඕන. හිත ඉපදුනාට වැඩක් නැහැ. වේදනාව ඉපදුන්නේ නැත්නම් විඳින්න හිතේ කාර්ය අරමුණු ගැනීම, වේදනාවේ කාර්ය අරමුණ විඳීම, ලෝභයේ කාර්ය අරමුණ ඇලීම, දේශයේ කාර්ය අරමුණට විරුද්ධ වීම. ඒ ආකාරයට තමයි මේ ධර්මතාව අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. ඊළඟට පින්නතුනි අපි බලමු මෙන්න මේ ආකාරයට. මේ භවයේ පහළ වෙන පළවෙනි සිතට මොකද්ද කියන්නේ? ප්‍රතිසන්දි සිත. මොන සිත කියලාද කියන්නේ පින්නතුනි? ප්‍රතිසන්දි සිත. මේ භවයේ පහළ අන්තිම සිතට කියන්නේ මොකද්ද? චුති සිත. මොන සිත කියලාද කියන්නේ? චුති සිත. ඒවත් උපදින අරමුණක් එක. ඒවත් උපදින මොකක් එක්කද? අරමුණක් තියෙනවා. මේ භවයේදී පින්නතුනි සද්ධාහන සිත මොකද්ද? සද්ධාහන්නේ මොන සිතින්ද? සෝත විඤ්ඤාණ. ඒ ගල් වෙනවනේ. ෂුවර් නැද්ද? කනේ උපදින හිතට කියන්නේ මොකද්ද? සෝත. කනේ හිතක් උපදින. කොහෙද? කනේ උපදින සිත. පින්නතුනි මේ භවය අරගෙන යන සිතට මොකද්ද කියන්නේ? භවාංග සිත. මොන සිතද කියන්නේ? භවාංග සිත. එහෙනම් එතකොට හිත ඉපදුනොත් ගන්නෙ මොකද්ද? අරමුණ. එහෙනම් අපේ මුළු ජීවිතේම මොකක්ද පින්නද? සිත් ගොඩක්. අපේ මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? උපතේ ඉඳලා මුළු ජීවිතේ කෙටි කරලා ගත්තොත් මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? සිතක් පහළ වෙනවා, අරමුණක් ගන්නවා, ඒ සිත නිරුද්ධ වෙනවා, තව සිතක් පහළ වෙනවා, අරමුණක් ගන්න ඔය විදිහට හැහිපිය ගහන වෙලාවට ලක්ෂ කෝටියක් වාරයක් අරමුණු ගන්න. එන ලක්ෂ කෝටියක් හිත උපදිනවා කියලා දේශනා කරලා තියෙනවා. එතකොට පින්නතුනි මුළු අපේ මුළු ජීවිතේම කෙටියෙන් කිව්වොත් මොන ගොඩක්ද? සිත් ගොඩක්. මොන ගොඩක්ද පින්නතුනි? සිත් ගොඩක්. එක සිතක් කියලා කොට එක සිතක් නේ එක සිතක් තියෙන එක මොහොතක් මුළු ජීවිතේම සිත් ගොඩක්. ගොඩට තවත් ලස්සන වචනයක් තමයි රාශිය. මොකද්ද? රාශිය. තවත් ලස්සන වචනයක් තමයි පින්නතුනි සමූහය. මොකද්ද? සමූහය. අපිට කියන්න පුළුවන් අපේ මුළු ජීවිතේ එක්ක සිත් සමූහයක්, එක්ක සිත් රාශියක්, එක්ක සිත් ගොඩක්. පින්නතුනි සිතට පාලියෙන් කියන්නේ මොකද්ද? විඥානය. මොකද්ද? විඥාන. එන අපේ ජීවිතේ කියන්නේ විඥාන ගොඩක්. විඥාන සමුදායක්, විඥාන රාශියක්, විඥාන සමූහයක්. ගොඩක් රාශියක් සමූහයක් කියන එකට දෙන වචනේ තමයි ස්කන්ධය කියන වචනේ. මොකද්ද වචනේ? ස්කන්ධය. අපේ ජීවිතේ කියන්නේ මොකද්ද? විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධයක් කියන එකේ තේරුම මොකද්ද පින්නතුනේ? සිත් ගොඩක්, සිත් රාශියක්, සිත් සමූහයක් කියන එකට කියන විඥාන ස්කන්ධයක් කියලා. විඥාන ස්කන්ධය.
එතකොට පින්නතේ සෑම සිතක් එක්ක උපදිනවා ඒ අරමුණ විඳින මොකද්ද උපදින්නේ? වේදනාව. මොකද්ද උපදින්නේ? වේදනාව උපදිනවා. මේ සතියේ පින්නතුන්ට වේදනාව ඉපදුනාද? වේදනාව ඉපදුනාද? මේ දැනුත් උපදින්නේ වේදනාව තමයි. හැම සිතක් එක්ක වේදනාව උපදිනවා. හැම සිතක් එක්ක වේදනාව උපදිනවා. එතකොට පින්න මුළු ජීවිතේම බැලුවා මොකද්ද? විඳවීම් ගොඩක්. මොන ගොඩක්ද? වේදනාවෙන් කරන්නේ විඳ අපේ මුළු ජීවිතේම විඳවීම් ගොඩක්. අපිට දුක් වේදනාවෙන් අයින් වෙන්න ඕනුණත් ඒකත් වේදනාව එක්තරා ස්වභාවයක්. ඉතින් අපිට ඒක සතුටින් නමුත් දුකින් නමුත් බාර ගන්න සිද්ධ වෙනවා. හමු වීමේදී සමහර විට සැප වේදනාව, වෙන්වීමේදී බොහෝ විට දුක් වේදනාව. නමුත් මේ දෙකම ජීවිතේ කාලය තුල ගත්තොත් මොකද්ද? වේදනා ගොඩක්. පැතිකඩ දෙකක් වගේ පේනකොට එකම ස්වභාවයක්. එතකොට පින්නතුනි මුළු ජීවිතේම වේදනා ගොඩක්. මොන ගොඩක්ද? වේදනා ගොඩක්. ගොඩට තවත් වචනයක් තමයි රාශිය. තවත් කියන්න පුළුවන් සමූහය. එහෙනම් මුළු ජීවිතේ පින්නතුනි මොකක්ද? වේදනා ස්කන්ධයක්. මොන ස්කන්ධයක්ද? වේදනා ස්කන්ධයක්. එහෙනම් සිතත් එක්ක වේදනාව කියන ධර්මතාවය ඉපදුන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ? කවදාවත් වේදනාව කියලා එකක් උපදින්නේ නැහැ සිතක් එක්ක. එහෙනම් මොකද්ද වේදනා ස්කන්ධය කියලා දෙයක්? නැහැ. අම්මේ නිදිද? නිදා ගන්නකොට මොන වේදනාවද? සැපත් නැහැ, දුකත් නැහැ, අදුක්කම සුඛ, උපේක්ෂා සහගත තියෙනවා. එහෙම තමයි. නිදා ගන්නකොට ප්‍රීතිය උපදිනවද? නැහැ. එහෙනම් නැගිටලා ඉන්න දෙයියනේ කියලා. ඒතර ප්‍රීතිය උපදිනවා. එතකොට පින්නතුනි හරි. ඊළාට සෑම සිතක් එක්කම උපදිනව මොකද්ද? සංඥාව. මොකද්ද උපදින්නේ? මේ අද කරන ඉගැන්වීම ඔබට බොහෝ කාලයක් පින්නතුනි යහපත පිණිස පවතිනවා ධර්මයේ තේරුම් ගන්න. දැන් අපි මුළු ජීවිත කාලෙම පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියලා අහනවා. නමුත් බොහෝ අය තේරුම් අරගෙන නැහැ. මට ඕන මේ ප්‍රශ්නේ අහලා මම අනිත් පැත්තට කියන්න තියුණා. නමුත් එහෙම ඕනේ නැහනේ. කාගේවත් දැනුම බලන්න. ඒ නිසා පින්නතුනි මොකක්ද වෙන්නේ? මේක අද හොඳට තේරුම් ගන්න. මුළු ජීවිතේම ධර්මයේ ගොඩාක් කොටසක් තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්නතුනි අද ඇත්තට මේ අභිධර්මයේ මේ පින්නතුන් සති ගාන ඉගෙන ගැනීමේ විශාල ප්‍රතිඵලයක් ලබා ගන්න දවස. මේ අභිධර්මයේ මෙච්චර කල් මේ පන්තියට අවිල් ඉගෙන ගන්න එකේ විශාල ප්‍රතිඵලයක් අත් වෙන දවසක් තමයි අද. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට පින්නතුනි විඥාන ස්කන්ධයක් කියන එකේ තේරුම මොකද්ද? සිත් ගොඩක්, සිත් රාශිය. රාශිය ගොඩට යන වචනයට ස්කන්ධය කියන නම භාවිතා කරනවා පාලියේදී. එතකොට පින්නතුනි ජීවිතේම සෑම සිතක් එකම සංඥාව උපදිනවා. එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? සංඥා ස්කන්ධය. මොන ස්කන්ධයක්ද? සංඥා ස්කන්ධය. සංඥා ස්කන්ධයක් කියන එකේ තේරුම හඳුනා ගැනීම ගොඩක්. හඳුනා ගැනීම රාශියක්. හඳුනා ගැනීම සමූහයක්. ඒක න සංඥා ස්කන්ධය. ඊළඟට පින්නතුනි මොකක්ද තියෙන්නේ? මුළු ජීවිතේම චේතනා ගොඩක්. මුළු ජීවිතේම ගත්තොත් මොකද්ද වෙන්නේ? ක්‍රියාත්මක වීම ගොඩක්. චේතනාව කියන්නේ මොකද්ද? ක්‍රියා. අපේ මුළු ජීවිතේ සෑම සිතක් එකම චේතනාව උපදිනවා. මුළු ජීවිතේම ක්‍රියාකාරකම් ගොඩක්. එතකොට පින්නතුනි අපි මේ අභිධර්මයේදී සත්‍යතා 82ක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා දීලා තියෙන්නේ. මේ විශ්ව ධාතුවේ සත්‍යතා 82කට වඩා තියෙනවා. නමුත් අපිට විස්තර කරලා දීන්න තියෙන්නේ මොකද්ද? 82ක්. ඒක ඇති හොඳටම දුකින් නිදහස් වෙන්න. කියා දීපු 82 තේරුම් ගන්න බැරි නම් තව කියලා දුන්නා නම් කොහොම තියෙයිද? විශ්වයේ පිළිතුරු අනන්ත සත්‍යතා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දීලා තියෙන 82ක් නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා. දැන් මේ පිළිතුරු කර්මය ගැන දිගින් දිගට අහනකොට අපි හිර වෙනවා. අපි කාටවත් උත්තර හොයන්න බෑ. මොකද ඊට හේතුව ඊට අදාළ විශ්ව සත්‍යතාවය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ සත්‍යතාවය තුනක් තවත් එහාට හිතන්න පුළුවන්. මොකද ප්‍රකාශ කළා නැත්නම් ඒක ප්‍රකාශ කරාට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් කම නැහැ පින්නම. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ හිතාගෙන යනකොට එක තැනකදී හිර වෙනවා. ඊට එහා හිතන්න පුළුවන් කම ඇයි ඒ බුද්ධ විශ්ය පිළිබඳව තියෙන යම් විශ්ව සත්‍යතාව බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කළා. මොකද හෙළිදරව් කළා නැත්නම් ඒක මිනිස්යාට දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් තේරුම් ගන්න පුළුවන් කම නැනිත තේරුම් ගත්තත් ඒක තුලින් දුකින් නිදහස් වීමට උපකාරයක් ලැබෙන එකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේට පෙන්නලා තියෙනවා. ඒ වගේම පිනොද ඒ වගේ විෂයක් තියෙනවා. අපි හිතවලු ගහක පත්‍රයක් ඇයි ওই හැඩයට හැදෙන්නේ? ගහක එක කොස් ගහේ පත්‍ර ওই හැඩේමයි. දෙල් ගහේ පත්‍ර ওই හැඩේමයි. දැන් ඒව පැහැදිලි කරන්න බෑනේ. ඒවා කියන්න තියෙන රූප උපදිනවා රූප නිරුද්ධයි. ඇයි ඒ හැඩේමයි ආවේ කියලා එතන යම් රහසක් තියෙනවා. ඒකට මොකක්ද තියෙන්නේ? ඒක යම් විශ්ව සත්‍යතාවයක් නිසා තමයි මේ සිදුවීම මේ ආකාරයට සිද්ධ. ඒක කෙටියෙන් පැහැදිලි කරන දෙන බීජ නියාම ධම්ම නියාම කියලා සභාවකින්. නමුත් ඒ ධම්ම නියාමයේ ඇතුළේ තවත් සත්‍යතාව වගේක් අඩංගු වෙනවා. නමුත් ඒක අපිට පැහැදිලි කළා නැහැ.
ඒක ඕනේ නැහැ. එතන පැහැදිලි කරලා තියෙන අපිට මේ රූපේ අනිත්‍ය දුක්ඛ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න ඕන හේතු ටික විතරයි. ඊට එහා ඕනේ. ඒක තේරුම් ගත්ත ගමන් දුකින් නිදහස් වෙනවා. ඒක අවබෝධ කරපු ගමන් දුකින් නිදහස් වෙනවා. ඒ අවබෝධ කරන්න අවශ්‍ය සෑම හේතුවක්ම දේශනා කළා. ඒක මතක තියාගන්න මුළු විශ්වයේ විශ්ව සත්‍යතා 82 නෙවෙයි තියෙන. ඊට එහා තියෙනවා. ඒක නිසා අපිට ප්‍රකට කරලා දීලා තියෙන කීයද 82ක්. මොන ඒකත් ඉතින් තේරුම් ගන්න බැරි කොට. අනවත් කිව්වනම් කොහොම තියෙවි. නිසා බුදුරජාණන් වහන්සේ ඇට්ටේරිය වනයේදී කියන ආනන්ද මගේ මේ අතේ තියෙන ඇට්ටේරිය කොළද වැඩි මේ වනයේ තියෙන ඇට්ටේරිය කොළද භාග්‍යවතුන් වහන්සේ අතේ තියෙන සල්ප ප්‍රමාණයයි බා ශ්‍රී හස්තයේ තියෙනවා මේ වනාන්තරයේ මහා ඇට්ටේරිය වනයක් සෑහෙන කොළ ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා හරියටම හරි ආනන්ද මම ඔබලට ප්‍රකාශ කරලා තියෙන මගේ අතේ තියෙන ප්‍රමාණය මම අවබෝධ කර ප්‍රමාණය මේ ඇට්ටේරිය වනයටත් වඩා විශාලයි කියලා දේශනා කළා තියෙනවා එතනින් ඒක පැහැදිලි වෙලා තියෙනවා ඒ සත්‍යතා 82 අපිට ඉගෙනීමේ පහසුවට අපි කඩා ගන්නවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ස්වභාවය. නිබ්බාන. චෛතසික. එතකොට අපිට රූපයට චිත්ත යටතේ ධර්මතා එකක් ගැන කතා වෙනවා. ධර්මතා කීයක් ගැන කතා වෙනවද? එකයි. චෛතසික යටතේ ධර්මතා කීයද? 52යි. රූප යටතේ රූප ධර්මතා 28යි. නිබ්බාන යටතේ එක් ස්වභාවයක් විස්තර වෙනවා. එතකොට මෙතනදී අපි 52ක් විස්තර කරලා තියෙනවා. දැන් මේ පිළිතුර මේ 52 පැහැදිලි. වේදනාවේ ස්වභාවයට වේදනාව එක චෛතසිකයක්. සංඥාවේ ස්වභාවය තවත් චෛතසිකයක්. ලෝභයේ ස්වභාවය තවත් චෛතසිකයක්. එහෙනම් පිළිතුර මේ මොකද්ද වෙන්නේ? හිත ගන්න අරමුණත් එක්ක ස්වභාව ලක්ෂණ ක්‍රියාත්මක වෙන විදිය තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන චෛතසික කියලා. ඒක ඉස්සරහට තව තේරෙයි. මේ 52කින් පින්නතුනේ එක චෛතසිකයක් තමයි වේදනාව. තව චෛතසිකයක් තමයි සංඥාව. තව චෛතසිකයක් තමයි චේතනාව. තව කීයක් ඉතුරුද? 49. ගන්න පස්ස, ඒකාග්‍රතාව, සද්ධාව, ඊළඟ අලෝභය, අද්වේෂය, ප්‍රඥාය ඔක්කොම මොනවද? චෛතසික. පින්නතුනේ මේ චෛතසික දෙක හැරුණම ඉතුරු චෛතසික 49ම චේතනාවට පින්නතුනේ ක්‍රියාත්මක වීමට උපකාර කරනවා. අපි කියමු දන් දුන්නොත් දාන චේතන. එතන අලෝභය තියෙනවනේ. අපි කියමු අල්ලගත්තොත් ලෝභ චේතන. තරහ ගියොත් ද්වේෂ චේතන. මෛත්‍රී කරොත් මෛත්‍රී සහගත චේතන. ඊළාට සද්ධා වුණොත් සද්ධා චේතන. එහෙම අපි විස්තර කරන්නේ එහෙමනේ. එහෙනම් සද්ධාව කියන ධර්මතාවයක් කාට උපකාර කරලාද තියෙන්නේ? චේතනාවට. අපි දන් දෙන්න ක්‍රියාත්මක වුණොත් කියන අලෝභ මූලික චේතන. නමුත් චේතනාවට විතරක් අත්හරින්න පුළුවන්ද? බෑ. අලෝභයත් එතෙන්ට ඕන. චේතනාවට විතරක් ලෝභ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ලෝභය කියන ධර්මතාවයත් ඉපදුනොත් තමයි චේතනාව විසින් ඒක අල්ලගන්න ඒ ක්‍රියාකාරකම කරන්නේ. ඒ වගේ තමයි ඒක ඉස්සරහට තව පැහැදිලි වෙයි වේදනා සංඥා දෙක අත්තරියට පස්සේ ඉතුරු චෛතසික 49ම චේතනාවට එක එක ආකාරي උපකාර කරන ධර්ම. එතකොට පින්නතුනි අන්නේ ඒ චේතනාවයි මේ 49ටයි පොදු දෙයක් කියන සංස්කාර. මොකද්ද කියන්නේ? සංස්කාර කියන. අන්නේ වචනේ විතරක් තේරුම් ගන්න. ඒ කියන්නේ චෛතසික දෙකක් ඇරියම ඉතුරු චෛතසික 50ටම කියන පොදු නම මොකද්ද? සංස්කාර. එහෙනම් මුළු ජීවිතය කියලා ගත්තොත් මොනවද? සංස්කාර ගොඩක්. මොන ජීවිතය කියන්නේ මොකද්ද? සංස්කාර ගොඩක්. එහෙනම් මොකද්ද? ගොඩක් රාශියකට කියන සංස්කාර ස්කන්ධය. මොන ස්කන්ධයද පින්නතුනි? සංස්කාර ස්කන්ධය. ඒක අර 49 කතාව ඉස්සරහට තමයි තේරෙන්නේ. යම් යම් කරුණු ටිකක් මදි දැනට තේරුම් ගන්න. වේදනා සංඥා දෙක ඇත්තරියම ඉතිරි ඔක්කොම චේතනාවට උදව් කරන ධර්ම. ඒ ඔක්කොටම කියන මොකද්ද? සකස් වීම. ලෝභයට සකස් වීම. ද්වේෂයට සකස් වීම. ඊළඟට සද්ධාවට සකස් වීම. අලෝභයට සකස් වීම. ජීවිතය කියන්නේ සංස්කාර සකස් වීම ගොඩක්. චේතනා ගොඩක්. එහෙනම් අපේ ජීවිතේ දැන් පින්නතුනි කෙටි කරලා ගත්තොත් මොනවද? විඥාන ගොඩක්. වේදනා ගොඩක්. සංඥා ගොඩක්. සංස්කාර ගොඩක්. දැන් අර ඔක්කොම පැත්තකින් දාලා අපේ ජීවිතේ කෙටි කරලා ගත්තොත් මුළු ජීවිත කාලය මොකද්ද? එක තප්පරයක් ගත්තොත් කෙටි කළේ මොකද්ද? විඥාන ගොඩක්. ඇහි පිය ගහන කොච්චර පහළ වෙනවද? එහෙනම් පින්නොත් එක තප්පරයක් ගත්තත් මොකද්ද? විඥානස්කන්ධය. මුළු ජීවිතේම ගත්තත් විඥානස්කන්ධය. ඒ රාශියක් ගොඩක් නේ ස්කන්ධයක් කියන්නේ. දැන් අපේ ජීවිතේ කෙටියෙන් පේනවා ධර්මතා හතරකින්. මොකද්ද? විඥානස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය. හිත උපදින භූමීන් හයක් තියෙනවා. චක්කු දසය කලාපය, සෝත දසය කලාපය, ගාන දසය කලාපය, ජීවා දසය කලාපය, කාය දසය කලාපය. අතීතයේ රූපයක් ඉපදුනේත් කලලයක් මත. ඒ කලලයක් කියන්නේ මොකද්ද? සතර මහා ධාතු. ඒ කියන්නේ රූප ගොඩක්. මොන ගොඩක්ද? රූප ගොඩක්. වර්තමානයේ ඉපදින්නෙත් මොකද්ද? එක්කෝ කනේ තියෙන රූප ගොඩක් උඩ. එක්කෝ නාසයේ තියෙන රූප ගොඩක් උඩ. එක්කෝ කයේ තියෙන රූප ගොඩක් උඩ. එහෙනම් හිත උපදින්න පින්නතුනේ මොකක්ද? රූපයක් අවශ්‍යයි. ඒ වගේ හිත උපදින රූප වලට කියනවා චක්කු දසය කලාප, සෝත කලාප, ගාන දසය කලාප, ජීවා දසය කලාප කියලා. නැත්නම් කියනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා කියනවා.
එතකොට අපේ මුළු ජීවිත කාලෙම හිත උපදින්නේ ආයතන 6. කියන්නේ දස කලාප 6. එහෙනම් මුළු ජීවිතේම මොන ගොඩක්ද? රූප ගොඩක්. ජීවිතේ මොන ගොඩක්ද පින්නතුනි? රූප ගොඩක්. රූප ගොඩක් කියන එකට කියනවා රූපස්කන්ධය. එහෙනම් හරිනේ. අපේ මුළු ජීවිතේ මේ 82කින් ගලවලා ගත්ත මොකකටද? පංචස්කන්ධය. ඉතින් මේ 80 අපි කියා දෙන්නේ මොකක් ගැනද පැත්තකින් බැලුවොත්? පංචස්කන්ධය ගැන. දැන් මේ රූප කොට තියෙන අල්ලපු කෙනාටද? ඔයාටත් තියෙනවා. දැන් බලා ගන්න ඕන කාගේ රූප කොටද? තමන්ගේ රූප කොට. එහෙනම් රූපස්කන්ධය. දැන් බලා ගන්න ඕන කාගේ හිතද? තමන්ගේ හිත. අල්ලපු කෙනාට හිතක් තියෙද කියලා බැලුවට වැඩක් නැහැ. තමන්ට හිතක් තියෙන විඥානස්කන්ධය. ඒතකොට පින්නතර ඔන්න ඔය ආකාරයි. දැන් මේ බලවන අපේ මුළු ජීවිතේම කියන්නේ මොකද්ද? පංචස්කන්ධය. පංචස්කන්ධය. ඊට පස්සේ පින්නත අපි මෙහෙම බලමු. අපි දැන් මේක බලමු අනිත් පැත්ත ගහලා ලියාගමු. බලමු පින්නතෝනේ. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? රූපස්කන්ධය. මොන ස්කන්ධයක්ද? රූපස්කන්ධය. රූපවතී කියන්නේ මොකද්ද? රූපස්කන්ධය. ඒ රූපවතී නෙවෙයි මේ. මොකද්ද? සතර මහා ධාතුත් ඒ වගේ හටගත්ත රූප ගොඩක්. එතකොට පින්නතෝනේ ඒ වගේ. එතකොට බලමු අපි මෙහෙම. අපි මෙහෙම කියන්නේ නැද්ද? 60 පෙන්නක් කියනවා. ඒ කාලේ නම් මං ගස්ගල් පෙරළුවා. උඹේ අම්මා ගස්ගල් පෙරළුවා. එහෙම කියනවද නැද්ද? දැන් නම් ඉතින් කෙලින් කටිය යන්න පන්න නැති වුණාට උඹලයි කාලේ මම කරපු වැඩ කවුද දන්නේ? තමන්ම තමයි. ඒ කියන්නේ මොකද්ද? තාමත් ආසයි මොකද්ද? අතීතයේ රූප නිරුද්ධ වෙලා. නමුත් තාමත් ඒ රූපේට ආසයිද නැද්ද? ආසයි. ෆොටෝ තියාගෙන බල බල හිතන මම තමයි මිස් වර්ල්ඩ් වෙන්න හිටියේ. හැබැයි වෙන්න උනේ නැහැ. ඒ රූප ඔක්කොම අතීතයේ නිරුද්ධ වෙලා ගිහිලා. නමුත් ඒ රූපේට තාමත් ආසයිද නැද්ද? අතීත රූපය ගැන සිහින මම මොකද ඇලෙනවද නැද්ද? ඇලෙන. එහෙම ගතියක් තියෙනවද? හැමතිස්සෙම එහෙම ස්වභාවයක් මනසේ තියෙනවද? තියෙනවා නැත්තම් පුදුමයි. ඒක මොකද? එහෙනම් පිළිඳ රූප ගොඩ ගත්තදින් අපේ ජීවිතේ වර්තමාන අපි ඉන්නේ වර්තමාන මොහොතේ. අපි ඉන්නේ මොන මොහොතද? වර්තමාන. අතීතය නිරුද්ධයි. අතීතය අනාගතය තාම හට අරගෙන නිරුද්ධ වී ගිය අතීතයට අතීත රූපයට ආසයිද නැද්ද? ආසයි. එන්න අතීත රූපය පිළිබඳව ලෝභයක් තියෙනවා. මොන රූපය පිළිබඳවද ලෝභයක් තියෙන්නේ? අතීත රූප පිළිබඳව ලෝභයක් තියෙනවා. ඊළඟ මෙහෙමත් කියනවා. බෙහෙත් 60 හමාරක් බොනවා. ඒත් කියනවා අපේ પરම්පරාවේ අය ලේසියට වයස පේන්නේ නැහැ. අපේ પરම්පරාවේ අයට ලේසියට වයස පේන්නේ. ඒ මොකද්ද කියන්නේ? වර්තමාන රූපයටත් මම ආසයි. දැන් මේ බෙහෙත් 200ක් 300ක් බොනවා. ලෙඩ 20ක් 30ක් තියෙනවා. නමුත් ඒත් කියනවා අපේ પરම්පරාවේ අය පුත ලේසියට වයස පේන්නේ. පේනවා 150ක් විතර. ඒත් එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ මොකද්ද පින්නඳනි? වර්තමාන රූපයටත් ආසයි. වර්තමාන රූපයට ඇලෙනවා. ඒකට මොකද වර්තමාන රූපය පිළිබඳ ලෝභය. අනාගතේ. ඉතින් අනාගතේත් ඉතින් එච්චර ඉක්මනට වයසට යන එක මේ බ්ලැක් කෙනා තට්ටු ගාලා ලිප්ටික් තට්ටු ලේත් හිතනවා තාමත් මම 60 පෙන්නත් 18 වයස. එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ දැන් මගුල් ගෙදරක යන්න කලින් අරක දාගෙන හිතනවා දැන් මම ලස්සනයි නේද? දැන් අර තාම අනාගතේ හට අරගෙනද? නෑ. දැන් අනාගතේ මගුල් ගෙදර යන්න වර්තමානයේ ඉඳලා ඒ ස්වභාවය හිතේ මවනවා. ඒ කියන්නේ අනාගත රූපයටත් ආසයිද නැද්ද? ආසයි. කොහොම ස්වභාවයක් අපේ හිතේ තියෙන. ඒක අපි ආසාව කියන්නේ මොන වචනේද? ලෝභයට කියන තවත් නම. එහෙනම් අපි අතීත රූපයටත් ඇලෙනවා. නිරුද්ධ වී ගිය අතීතයටත් ඇලෙනවා. හටගත්තු වර්තමාන රූපයටත් ඇලෙනවා. හට නොගත් අනාගත රූපයටත් ඇලෙන ස්වභාවයක් මනසේ තියෙනවා. ඒකට මොකද්ද? එහෙනම් මුළු රූපස්කන්ධයටම ලෝභයක් තියෙනවද නැද්ද? තියෙනවා. මුළු රූපස්කන්ධය කෙරෙහිම අපේ ලෝභයක් තියෙනවා. ඊළාට පින්නතුනි මොකක්ද? මොකද්ද? මෙහෙමත් කියනවා. පුතේ උඹලයි තාත්තා හින්දා උඹලා අම්ම දුක විඳපු දුක බැලුවා නම් මෙතකල් දේවල් නෙවෙයි. උඹලා තාත්තත් එක්ක ආවත් හරි බං කටරහට කෑමක් කන්න බැරි වුණා. එහෙනම් අතීතේ කාපු දේවල් පිළිබඳ වේදනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. කියනවා අපි පුංචි කාලේ වෙරළු කෑවා. එතකොට පුංචි කාලේ මෙහෙම යාළු වෙලා හිටියා. ඒ ඔක්කොම කියනවා. ගයා ගීතයන් ගමේ කියනකොට ගිහිල්ලත් එනවා විඳලා. එහෙනම් අතීත විඳීමට ආසාවක් තියෙනවද නැද්ද? තියෙනවා පිනද. අතීත වේදනාවටත් ආසාවක් තියෙන ලෝභයක් තියෙනවා. දැන් උනත් මොකද වෙන්නේ? දැන් උනත් ඇහුවොතින් මේ පින්නතුන් ඇත්තටම දිව්‍ය ලෝකෙට යන්න කැමතිද? ඇත්තටම නිවනට යන්න කැමතිද? ඇත්තටම බැලුවොත් මොකද්ද වෙන්නේ? අනේ මේ නමීම ඉපදිලා මේ අම්මා ගාම කමන්නේ යක් පැටව වුණත් මේ අම්මා ගාම හැදිලා ඒ විභාගයයි ඒ විදියටම කරගෙන යකෙක් වුණා කමන්නේ මේ මහත්යම බැඳගෙන ඊට පස්සේ මොකද වෙන්න ඕනේ පින්නතුන්? මේ උඹලව මගේ දරුවෝ වෙලා එහෙම තමයි මගේ ජීවිතය ඊළඟටත් ගෙවෙන්න ඕන මේක හොඳයි.
එහෙම දෙයක් තියෙනවා. සමහර වර්තමානයේ වේදනාවටත් ආසාවක් ඇති වෙනවා. සමහර වෙලාවට ඇති වෙනවා. ඒතකොට පිටුදේ එහෙම දෙයක් තියෙනවා. තාම හට අනාගතේ හට අරගෙන නැහැ. අනාගතේ බලාපොරොත්තුව සැප විඳින්නද දුක් විඳින්නද? අනාගතේ මේ පින්නතුන්ගේ බලාපොරොත්තුව සැප විඳින්නද දුක් විඳින්නද? එහෙනම් ඒ ගැන ආසාවක් තියෙන කමුතුෙන් කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් හට නොගත් අනාගත වේදනාවටත් ආසාවක් තියෙනවා. එහෙනම් මුළු පින්නතුනේ මුළු වේදනා ස්කන්ධයටම ලෝභයක් තියෙනවද නැද්ද? හැමතිස්සෙම පහළ වෙන්නේ නැහැ. නමුත් දවසේ බොහෝ වෙලාවට පහළ අපිට කල්පනා කරලා වුණා අතීත වේදනාවට ඇලෙන්න පුළුවන්. කල්පනා කරලා බලලා වර්තමාන වේදනාවටත් ඇලෙන්න පුළුවන්. හට නොගත් අනාගතෙදී හැමතිස්සෙම ඇලෙනවනේ. හැමතිස්සෙම අපේ බලාපොරොත්තුව මොකද්ද? දරුවන්ට උගන්වලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? යම් සැප වේදනාවක් විඳින්න. රස්සාව හොඳට කරලා ප්‍රොමෝෂන් එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ වේදනාව දුක් කරදර අඩු කරගන්න ඕන කියන අදහස මොකද්ද? සැප වේදනාව වැඩි කරගන්න ඕන කියන අදහස. ඒ ආකාර ස්වභාවයක් තියෙනවා. ඊළඟට පින්නතුනේ අතීත හඳුනා ගැනීම. මගේ පාසල මේක, මම ගියේ මේකට, මම නෙට් බෝල් ගැහුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මමත් ඒ කාලේ කැඩට් ටීම් එකේ හිටියා. ඊට පස්සේ මොකද? මමත් ඒ කාලේ දක්ෂ සිසුවියක්. මම නම් පැත්තකට වෙලා හිටියත් වැඩකාරියක් තමයි. ඒ වගේ අදහස්, ඒ වගේ හඳුනා ගැනීම තියෙනවද නැද්ද? ඒ කාලේ පළවෙනි උපන්දිනේට ඇඳ මේ ඇඳුම. උඹලයි තාත්තේනකොට වැලන්ටයින් එකට ගෙනත් දුන්නේ මේ මල. ඒවා හඳුනා ගන්න පුළුවන්ද බැරිද? හඳුනා ගන්න. ඒවා හඳුනා ගන්න පිළිවෙල. එහෙනම් ඒ අතීත හඳුනා ගැනීම වලට ආසයිද නැද්ද? ආසයි. සමහරට ඒවා පරිස්සම් කරලා කබඩ් වල දාලා අරගෙනත් තියා ගන්න. එතකොට ඒ අතීතයේ ඒ සියල්ල හඳුනා ගැනීම නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් ඒවට අපේ හිතේ ආසාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක අතීත සංඥා පිළිබඳව ලෝභය. ඒක මොකද්ද? අතීත සංඥා පිළිබඳව ලෝභය. එහෙනම් රූපස්කන්ධයටත් ඒක තියෙනවා. වේදනාස්කන්ධයටත් ඒක තියෙනවා. සංඥා ස්කන්ධයටත් මොකද්ද තියෙන්නේ? ත්‍රිකාලයේම අතීත අනාගත වර්තමාන ත්‍රිකාලයේම ආසාවක් හට ගන්න. දැන් අපේ බලාපොරොත්තු අනාගතයේ අපේ ඇඟේ පිළිකා හැදෙනවද නැත්නම් හොඳට එන්න නිරෝගී වෙන්නද? එහෙනම් අපේ අනාගතේ වුණ අපේ ගෙවල් දොරවල් විනාශ වෙලා සුනාමි එන්නද නැත්නම් එහෙම නැති පරිසරයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අපිට ඉස්සරහට අනාගතේ අපි හඳුනා ගන්න හදන්නේ ව්‍යසනකාරී හඳුනා ගැනීමද හොඳ එකක්ද? හොඳ එකක් අපිට තියෙනවා අපි හැමෝටම. එහෙනම් අතීත හට නොගත් හඳුනා ගැනීම කෙරේ ආසාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් පින්නතුනේ මොකද? සංඥාවටත් අපි ත්‍රිකාලයේම ලෝභයක් තියෙනවා. වේදනාවටත් ලෝභයක් තියෙනවා. ඊළඟට සංස්කාර. සංස්කාර මොකද්ද? සංස්කාර කියන්නේ චේතනාවේ ස්වභාවය. අද උඹලයි අම්මට මේවා මෙහෙම කරගන්න බැරි වුණාට උඹලගේ වයසේදී ගස්ගල් පෙරළුවේ. මොනවද පෙරළුවේ? ගස්ගල්. අක උඹලා අම්මා පොල් ගසුත් නැගුවා පොල් කඩන්න. උඹලට පුළුවන් මේ මේසෙ උඩට නැග ගන්න. එහෙමත් කියනවා සමහර වෙලාවල් තියෙනවා. එහෙම කියනවද නැද්ද? කියනවා. එහෙමත් තියෙනවා. ඉතින් මොකද එහෙනම් අතීතයේ කරපු වැඩ පිට ගැන සතුටක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙම එකක් තියෙනවා. අතීතයේ කරපු ක්‍රියාකාර අපි ඊ කාලේ දන් දුන්නේ මෙහෙමයි. ඒවට ආසයි. දැන් අතීතයේ පුංචි කාලේ ගිහිල්ලා දන් දීපු විදිහ අපි මතක් කරලා ඒකට ආස කරනවද නැද්ද? ආසාවක් තියෙනවා. අපි පොඩි කාලේ ගහගෙන බැනගෙන චණ්ඩි වෙච්ච වෙලාව ගැන ආසාවක් තියෙනවද නැද්ද? ඒ මොකද්ද? ඒ අතීත ක්‍රියාකාරම් පිළිබඳව වර්තමානයේ අපි ආස කරනවා. ඒක මොකද්ද? සංස්කාර පිළිබඳව ලෝභය. දැන් උනත් උඹලයි තාත්තකට ඉහලින් කපුටෙක්වත් පියාඹන්නේ නැහැ. ඒ මොකද්ද? වර්තමාන ක්‍රියාකාරකම් පිළිබඳව ලෝභය. අනාගතෙත් අපිට හොඳ ක්‍රියාකාරකම් කරන්න අදහසක් චේතනාවක් නැද්ද? තියෙනවා. ඒකමද හට නොගත් අනාගතේ ක්‍රියාකාරකම් පිළිබඳව ලෝභය. එහෙනම් හැමතිස්සෙම අපි ඒකට ලෝභයක් තියෙනවා. ඊළඟට තියෙනවා පින්නතුනි මොකද්ද? විඥානස්කන්ධය. මොන ස්කන්ධයද? විඥාන. දැන් මේ ගෙදර වැඩ වෙන්නේ මම හිතන විදියට. කවුරු හිතන විදියටද? උඹලා අම්මා හිතන විදියට. එහෙම තමයි කියන්නේ. ඒ මොකද්ද? ඒ වර්තමාන හිතේකට මම හිතපු විදියට වැඩ නොකරනම් උඹලවත් තාත්තලවත් මේ තත්ත්වේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අතීතයේ හිතන පිළිබඳව ලෝභයක් තියෙනවා. අනාගතෙත් මේ ගෙදර වැඩ වෙන්නේ මට ඕන මම හිතන විදියට. එහෙමම කියනවා. ඒ කියන්නේ මොකද්ද? හට නොගත් විඥාන පිළිබඳවත් ලෝභයක් තියෙනවා. බැරි වෙලාවත් ඒකට විරුද්ධ වුණොත් එතන මොකද වෙන්නේ? අපේ ලංකාවේ පාර්ලිමේන්තුව ගෙදර බවට පත් වෙනවා. ඒ හිත තියෙන ඒ ලෝභයට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව ගෙදර බවට පත් වෙනවා. ඉතින් හර්තාල් සිද්ධ වෙනවා. එහෙනම් 31 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලවත් ඒක බැලන්ස් කරන්න බෑ. මොකද්ද කරන්න තියෙන්නේ? අම්මා හිතන විදියට මෙහෙනම් වැඩේ කරන්නකො. අන්න ඒ පිළිබඳ ලෝභයට ඉඩ දුන්නොත් වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා අපේ හිතට අතීතයේ අපි හිතපු දේවල් පිළිබඳව, අපේ හිතට ආපු අරමුණු පිළිබඳව අපේ හිතේ අපේ ඒවට ආසාවක් තියෙනවා. වර්තමානයේ අපි හිතන දේවල් පිළිබඳව අපිට ඒක පිළිබඳව දැඩි ආසාවක්
අනාගතේ හිතන්න තියෙන දේවල් පිළිබඳවත් අපි ඒක මොකද කරන්නේ? හටනෝගත් අනාගතයටත් ආස කරනවා. එහෙනම් පින්නතුනි පංචස්කන්ධයටම අතීත අනාගත වර්තමාන කියන ත්‍රිකාලයේ මොකකින්ද බැඳෙන්නේ? ලෝභයෙන් බැඳෙන්නේ. මොකකින්ද බැඳෙන්නේ පින්නතුනි? ලෝභයෙන් බැඳිලා තියෙනවා. අපේ පංචස්කන්ධයට අපි අපේ හිතේ උපදින ලෝභයෙන් බැඳිලා තියෙනවා. ඊළඟ දේ තමයි පින්නතුනි මොකක්ද? අතීතයේ අර දුවපැන නටාව දිනකට තියෙන හර ශරීරය, නෙට් බෝල් ගහපු ශරීරය, කොඩි ගස් කපපු ඒ ශරීරය. ඒ ශරීරය කාගේද? ඒ රූපේ කාගේද? ඒ රූපේ කාගේද? වෙන කාගේද? ඉතින් මගේ තමයි. වෙන කාගේද පින්නතුනි? මගේ තමයි. ඊළාට පිනවා අතීතයේ රූප පිළිබඳව මම කියලා අදහසක් අපේ හිතේ තියෙනවා. මම කියලා මොනක්ම කියලා අදහසක්ද? මම කියලා අදහසක්. තියෙනවද නැද්ද? තියෙනවා. අතීත රූපය මගේ කියලා අදහස. ඒ රූපය කාගේද? මගේ. ඒ රූපය කාගේද පින්නතුනි? මගේ. දැන් අපි හිතන්නේ නැද්ද අතීතයේ තීච රූපය කාගේද කියලා බැලුවොත් කාගේ කියලා බලන්නේ ෆොටෝ බල මගේ රූපය. කාගේ රූපයක්ද? මගේ රූපය. වර්තමානයේ හටගත්ත මේ රූපය කාගේද? ඒකත් ඉතින් මගේම තමයි වෙන කාගේද? අනාගතේ හටගත්තොත් ඒ කාගේද? ඒත් ඉතින් මගේ. එහෙනම් අතීත අනාගත වර්තමාන පිළිබඳව පින ත්‍රිකාලයේ මොකද්ද? මම මගේ අදහස් කියලා දැඩි අදහසක් කුමක් පිළිබඳව තියෙන්නේද? රූපය පිළිබඳව අපිට තියෙනවා. අන්න ඒක තමයි අද අවශ්‍ය දේ. ඔතනින් පොඩ්ඩක් නතර කරලා ඒක පොඩ්ඩක් බලමු. දැන් ওই ටික හෝම මතක් වුණොත්, ඒ කියන්නේ මතක තියාගන්න try කරන්න එපා. මතක තියාගන්න මහන්සි වෙන්න එපා. කියපු දේ තේරුම් ගන්න. මේ DVD පාටිය නැවත දෙපාරක් තුන් පාරක් බලනකොට මේක නිකම්ම Tamanට තේරෙනවා. මොකක්වත් කටපාඩම් කරන්න try කරන්න එපා. මේ කියන්නේ තමන්ගේ ජීවිතය ගැන. දැන් උදාහරණයක් කිව්වොත් පින්නතුනි අපි කිව්වොත් කොළඹ ගැන, කොළඹ නගරයේ කොටුව ගැන අපිට ඒක තේරුම් ගන්න ලේසි. කොළඹට ගිහිල්ලා ඒ ගැන අධ්‍යයනය කරමු. එහෙනම් අපිට කොළඹ කොටුව ගැන හරියටම තේරුම් ගන්න නම් මොකද වෙන්නේ? ඒ පිළිබඳව එහාටම ගිහිල්ලා අධ්‍යයනය කරන්න වෙනවා. අපිට සාගරයේ පතුල ගැන අපි කතා කරොත් අපිට ඒ සාගරයේ පතුල හරියටම තේරුම් ගන්න වෙන්නේ කවදද? සාගරයේ පතුලට ගිය දවසට. අපිට පින්නතුනි යම් කිසි කොස් ගහක පැණි වරක ගහක වරක් ගෙඩියක් ගැන විස්තර කරනවා. ඒක හරියටම තේරුම් ගන්න පුළුවන් ඒ වරක් ගහ ගාවට ගිහලා ඒක කඩාගෙන කාපු දවසට. එහෙනම් පිටුනේ මේ ලෝකේ යම් යම් ඉගැන්වීම් කරනකොට ඒක හරියටම තේරුම් ගන්න නම් ඒකත් එක්ක අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙනම් අපිට ඇමරිකාව ගැන හරියට අධ්‍යයනය කරන්න අපිට ඇමරිකාවට ගිහින් ජීවත් වීම තමයි හොඳම අධ්‍යයනයකට. අපිට නවසීලන්තය ගැන අධ්‍යයනය කරන්න ඕන නම් ඒක ගැන ඉගෙන ගන්න ඕන නම් හොඳම දේ මොකද්ද? නවසීලන්තයට ගිහිල්ලා ජීවත් වීම. අපිට මේ රටේ තියෙන යම් ගමක් ගැන තේරුම් ගන්න අවබෝධ කර ගන්න ඕන හොඳම දේ මොකද්ද? ඒ ගමේ ගිහිල්ලා කාලයක් ජීවත් වෙලා ඒ ගැන අධ්‍යයනය කිරීම. නමුත් පින්නතුනි මේ උගන්වන ධර්මතාවය තේරුම් ගන්න කොහෙවත් යන්න ඕන නැහැ. මේකයි තියෙන ප්‍රශ්නේ. ඇයි හේතුව? මේ උගන්වන්නේ ඔබගේ සිතත් ඔබගේ කයත් ගැන. එහෙනම් පරීක්ෂණය මේ වෙලාවෙම කරගන්න පුළුවන්. ඇමරිකාවට නවසීලන්තයට කොළඹ කොටුවට යන්න ඕනේ. මේ උගන්වන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේම කයත් තමන්ගේම සිතත් ගැන. දර පින්නතුනි ලෝකේ ගොඩාක් ඉගැන්වීම් තියෙනවා. ඒ බොහෝ ඉගැන්වීම් උගන්වන්නේ මොකද්ද? තමන්ගෙන් බාහිර දේවල් අපිට හඳ ගැන උගන්වනවා. හඳේ ගුරුත්වාකර්ෂණය උගන්වනවා. අපිට ඒක අපිට තේරුම් ගන්න අපිට හඳට යන්න පුළුවන්ද? නෑ. හඳට ගියොත් තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි දැන් මේ උගන්වන දේ දිව්‍ය ලෝක යන්න ඕනේ නැහැ තේරුම් ගන්න. බ්‍රහ්ම ලෝක යන්න ඕනේ නැහැ තේරුම් ගන්න. මේ උගන්වන්නේ පින්නතුනේ තමන්ගේ ශරීරයයි තමන්ගේ හිතයි මේ ලෝකේ ගන්නන අමාරුම ඉගැන්වීම මේක තමයි. මේ ලෝකේ හඳ ගැන උගන්වන එක, බ්‍රහස්පති ග්‍රහය ගැන උගන්වන එක, එතනින් ගියාම ඉර ගැන උගන්වන එක, ආලෝකය ගැන උගන්වන එක, ඒ සියල්ල උගන්වලා තියෙනවා. නමුත් ඒ සියල්ල අපි ඉගෙනගෙන තියෙනවා. ඒක කුඹුරු කරන හැටි ඉගෙන ගන්න එක, යුද්ධ කරන හැටි ඉගෙන ඒවත් අපි ඉගෙනගෙන තියෙනවා. නමුත් ඉගෙන ගන්න අමාරු මොකක්ද? මේ තියෙන හිතයි, මේ තියෙන ශරීරයයි ඒක තමයි මේ ඉගෙන ගන්න. ඒ නිසා ඒක තමන් තුලින්ම ඉගෙන ගන්න තියෙන දෙයක්. ඒකයි කියන්නේ කටපාඩම් කරන්න තියෙන දෙයක්. ඔබ මේ ඉගෙනන දේ මේ බෝඩ් එකේ තියෙනවයි කියලා හිතුවොත් ඒක හරියට ඉගෙන ගන්න ඔබ මේ උගන්වන දේ ඔබගේ ජීවිතය තුලින් දැක්කොත් අන්නේ තමයි හරියට ඉගෙන ගත්ත කියලා කියන්නේ. ඔබ මේ ඉගෙන ගන්න දේ පොතක සටහන් කළේ පොතේ තියලා බැලුවොත්, මේ බෝඩ් එකේ සටහන් කළා බෝඩ් එකේ තියලා බැලුවොත්, DVD එක ගෙනihin තියුවොත් මේක හරියට ඉගෙනගෙන නැහැ. මේ ඉගෙන ගන්න දේ කවුරු හරි තේරුම් ගන්න කවදකාරි Taman තුලින් දැක්ක දවසට තමයි. දැන් පිනද අර අතීතයේ ගිහින් ඇලෙනවා කියනකොට බෝඩ් එකේ නෙවෙයිනේ ඇලෙන්නේ කොහෙන්ද? Taman තුල තියෙන සිත තමයි එහෙම ස්වභාවයකටපත් වෙන්නේ. ඒතර අපි තරහ යනවා කියනකොට මේ බෝඩ් එකට නෙවෙයිනේ තරහ යන්නේ, මේ පෑනට නෙවෙයිනේ තරහ යන්නේ, කාටද තරහ යන්නේ? හිතට. ජීවිතය අර අපි රූපයට අතීතයේ ආසා කරනවා කියනකොට ඒක මේ බෝඩ් එකට නෙවෙයිනේ අපි ආස කරන්නේ. අපිට අතීතයේ රූප පිළිබඳව එහෙම ගණ දෙනවා තියෙනවා අපේ හිතත් එක්ක. එහෙනම් පිටුතුනි මේ තේරුම් ගන්න දේ, ඉගන්නන දේ හොඳටම තේරුම් ගන්න ලේසි මොකද්ද? පොතකින් පතකින් නෙවෙයි.
බෝඩ් එකේනුත් නෙවෙයි, DVD එකකනුත් නෙවෙයි. හරියටම තේරුම් ගන්න පුළුවන් මොකද්ද? තමන්ගේ ජීවිතයට බිල බැලුවොත්. තමන්ගේ ජීවිතයට බිල බැලුවොත් මේ උගන්වන දේ නියමෙටම තේරෙනවා. මේ උගන්වන්නේ ඔබේ ජීවිතය ගැන. එතකොට පින්නතුනි ඔහොම දෙයක් තියෙනවා. අපි බලමු. පින්නතුනි මේ ලෝකේ වරද්දා ගැනීම තියෙනවා. එක වරද්දා ගැනීමක් තමයි මවෙක් නැත, පියෙක් නැත, දිව්‍ය ලෝකයක් නැත, නිරයක් නැත, බ්‍රහ්මයෙක් නැත, දෙවියෙක් නැත, බුදුරජාන් වහන්සේ කියලා හිත දියුණු කරපු කෙනෙක් නැත, කර්මය කර්මඵලය කියලා දෙයක් නැත කියලා ලෝකේ වරද්දා ගැනීමක් තියෙනවා. ඒකට කියන්නේ මොන දෘෂ්ටියද? මිත්‍යා දෘෂ්ටිය. මොන දෘෂ්ටියද පින්නතුනි කියන්නේ? මිත්‍යා දෘෂ්ටි. බුදුරජාන් වහන්සේකට කියන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගෙම උපදිනෝත් දැකලා, තාත්තා කෙනෙක්ගෙම උපදිනෝත් දැකලා කියනවා මේක දෙවියන් වහන්සේගේ නැවීම. දැකලා දකින්න දේවත් මිත්‍යා දෘෂ්ටික විශ්වාස කරන්නේ. එතකොට පින්නතුනි ඒ ආකාරයේ මවෙක් නැත, පියෙක් නැත, කර්මයට කර්මඵලය නැත, හොඳ නරක කියලා දෙයක් නැත. ඔයාගේ අදහස් තියෙන කෙනාට කියනවා මොකද්ද? එයා සත්‍ය වරද්දගත්ත කෙනෙක්. එයාට කියන්නේ කවුද? මිත්‍යා අදහස් තියෙන කෙනෙක්, මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කියන්නේ නිවැරදි අදහස් වරද්දාගත්ත කෙනෙක්. අපි වැරදිකාරයෙක් කියන්නේ මොකද්ද? කාරණයක් වරද්දගත්ත කෙනෙක්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ මොකද්ද? අදහස් වරද්දගත්ත කෙනෙක්. නිවැරදි අදහස් වරද්දගත්ත කෙනාට කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික. ඊළඟට අපිට තියෙනවා පින්නොදෙන අපි බුදුරජාණන් වහන්සේගේ පෙන්නල සමහර අයගේ ඉගැන්වීම් ක්‍රමවල ශාස්ත්‍රඥ වහන්සේලාගේ මෙහෙම තියෙනවා. මේ ලෝකයෙන් මරණයෙන් පස්සේ කිසිවක් නැත. උච්ඡේදයි. ඊළඟට මොකද්ද වෙන්නේ? මේක කල්ප ගාණක් ගියාට පස්සේ මේ සියල් මක්කලි ගෝසාල කියන කල්ප 84000ක් ගියාට පස්සේ මේ සියල්ල අවසන් වෙනවා. තව එකක් තමයි මේ ලෝකයේ මෞංකාර දෙවියෙක්ගේ ස්වභාවයක්. තව දෙයක් තමයි මෞංකාර දෙවියා අධැහිමෙන් සර්ගස්තයට ගිහිලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ওই වගේ දේවල් තියෙනවා. ඒවට ඒ දෙකට කියන්නේ උච්ඡේද දෘෂ්ටි, ශාස්ත්‍රත දෘෂ්ටි. මොන දෘෂ්ටිද? උච්ඡේද. උච්ඡේදය හා ශාස්ත්‍රත ඒ දෘෂ්ටිය. ඒ කියන්නේ මොකද්ද? වරද්දා ගැනීම. භවයේ පිළිබඳව වරද්දා ගැනීම දෙකයි. මේකෙන් කෙලවර වෙනවා කියන එක වරද්දා ගැනීම. ඊට පස්සේ තමයි මොකද්ද? තව තැනකට ගිහිලා සර්ගස්ත වෙනවා කියන්නේ තවත් වරද්දා ගැනීම. ඒ වගේ වරද්දා ගැනීම තියෙනවා. ඊළඟට ඒක බුදුරජාණන් උච්ඡේද දෘෂ්ටි, ශාස්ත්‍රත දෘෂ්ටි. මේකලා හරි ලස්සන සිදුවීමක් තියෙනවා. පිළිතුරු බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි ගැන ඉතා විශාල විස්තරයක් කළා තියෙනවා. ලෝකයේ කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමකට කරන්න බැරි, තවත් කෙනෙක්ට හීනෙන්වත් ලං වෙන්න බැරි ඉතා විශාල විස්තරයක් මේ වරද්දා ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. මේ තරම් වරද්දා ගැනීම තියෙනවද කියලාත් හිතනවා. අපි හිතන්නේ අපේ ජීවිතේ වරද්දා ගැනීමනේ. එහෙම නෙමෙයි මේ මනසේ තියෙන මහා පුදුම වරද්දා ගැනීම කරන ස්වභාවය. ඒ හොඳ බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයයි පින්නතුනේ ඒ කාලේ එක තැනක වැඩි කාලයක් වාසය කරන්නේ නැහැ. එක තැනක වාසය කරන්නේ එක කාලයක මාස 3ක් පමණයි. ඒක තමයි වස්තුම් මාස. ඊතුරු මාස 9ම බොහෝ දුරට කරන්නේ ගමින් ගමට වඩින එක. ඒට හේතුව තමයි බහුජන හිතාය, බහුජන සුඛාය, ඒක ලෝකානුකම්පාය. ඒ ආකාරයට පින්නතුනේ මොකක්ද? අනිත් අයට පින්නතුනේ මේ ධර්මයේ නොලබුණොත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ මහා දුක් කරදරකට පත් කරගෙන අනාගතයට විශාල දුකක් පත් වෙන බව බුදුරජාණන් වහන්සේ දැක්ක නිසා, දන්න නිසා, අවබෝධ කළ නිසා මේ ධර්මයේ නොයසී ගිහිල්ලා එයයි විනාශ වෙයි කියලා තියෙන මොකද? අනුකම්පාවට මොකද්ද කරන්නේ? ගමින් ගමට වඩිනවා. නම් බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කිසිම ගමින් ගමට යන්න ඕනේ නැහනේ. තාත්තා රජතුමා. තාත්තා කවුද? රජ. ඕන නම් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දවල් කාලයක් ගත කරන්න පුළුවන්. ධනෙන් කිසිම අඩුවක් නැහැ. එහෙම කිසිම අඩුවක් බුදුරජාණන් වහන්සේට ගිහි කාලෙවත් තියුන්නේ. තමන්ගේ ඕන තරම් හිතවත් අය හිටිය නතර මරණකම, පිරිනුවම් පානකම නතර කරන්න බලාගෙන. නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වැඩියා. රටින් රටට වැඩි. ඒ වැඩි ඇයි? ඒ වැඩි මේ ධර්මයේ ඔහුන්ට නොලැබී ගියොත් යම් ප්‍රඥාව ඇතුව ඉපදුනත් ඔහුගේ ජීවිතේ මහා අගාධයකට යන මුලින් කිව්වේ සාගරය වගේ දුක් විඳින්න තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පේන මොහුන් ගියොත් මහා විශාල දුකකටපත් වෙනවා. නමුත් මේක අවබෝධ කරොත් ඒ දුකින් නිදහස්. ඒක බුදුරජාණන් වහන්සේ දැකලා අවබෝධ කර නිසා යනවා. ඒකට ඒ අනගමනේදී ධර්මයේ කියනකොට බුදුරජාණන් වහන්සේගේ ඒ අදහසට ගැළපීලා යන ප්‍රඥාවන්ත මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගාව එවලෙම පැවිදි වෙනවා. ඒ නිසා මේ පැවිදි වීම වෙන්නේ එවලෙම. බොහෝ අය එවලෙම පැවිදි වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් පැට බැඳෙනවා. පෞල් කඩන කෙනා. මොනව කරන කෙනාද? පෞල් කඩන කෙනා. දරුවන් නැති කරන කෙනා. ආවට්ටනී මායාව තියෙන කෙනා කියලා තමයි කිව්වේ. දැන් අද කාලේ දරුවෙක් පැවිදි වුණොත් මොකද කියන්නේ අපිට? හරිනේ ඉතින්. ඔය ඉතින් මගේ දරුවා නැත්තටම ඒක මුලින්ම මේ චෝදනාව දුන්නේ බුදුරජාණන් වහන්සේට සමාජය විසින්. මොකද බුදුරජාණන් වහන්සේ ගාවට එනවා දැන් හොඳට තරුණ වයසේ කසාද වැඳලා ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේට පේන්නේ යා මේ ජීවිතේ අර කසාදයක් අරින්න විඳින දුක නෙවෙයි මොකද්ද? මෙයා මේක ගියොත් එල්ලි අනාගතේ විඳින්න තියෙන දුක.
ඉතින් මේ ජීවිතේට මෙයාට මේක අහිමි වුණා පොඩි දුකයි තියෙන්නේ. ඩිවෝස් ප්‍රශ්නයක් විතරයිනේ. නමුත් ඉස්සරහට ගියොත් තියෙන දුක ඉතා විශාලයි. ඉතින් බුදුරජාණන් වහන්සේට අනුකම්පාවට වෙන මෙයා ගියොත් විඳින දුක මේකයි. ආවොත් විඳින දුක මේකයි. සමාජයට පේන්නේ මොකද්ද? මෙයාගේ කැඩුනොත් විඳින දුක මේකයි. ගියොත් විඳින දුක මේකයි. එතන මුන් බිරිඳ අත්හැරලා ගියා. එතන අම්මා අත්හැරලා ගියා කියලා මොකද කරන්නේ? ඒකට මුල පිරුවේ කවුද? බුදුරජාණන් පවුල් කඩන කෙනා. කියලා නම. ඒ නිසා ඔය ආකාරයේ අදහස් තමයි තියෙන්නේ. ඉතින් අන්‍යාගමිකයන්ට ඒ ගාට්ටිය ගාව පැවිද්දට එන්නේ නැති වෙනකොට ඒ අය තමයි වැඩි මේ චෝදනාව එල්ල කරේ. අද එහෙම කරන්නේ නැද්ද? වෙන තරම් කරනවා. අද කරන්නේ අන්‍යාගමිකයෝනේ. අද කරන්නේ කවුද? අපේ ආගමේ අය. අද කරන්නේ මේ අපේ මුස්ලිම් අයත් නෙමෙයි. ක්‍රිස්තියානි අයත් අද කරන්නේ ඔය චෝදනාව කවුද? බෞද්ධයෝ. ඒක තමයි තියෙන විපත. ඉතින් ඒ නිසා පින්නතුනි මොකක්ද වෙන්නේ? අර ගමන වඩිනකොට සංඝයාත් එක්ක ඒ රාත්‍රී කාලේ ගත කරන්න බුදුරජාණන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා තෝරගන්නේ එක්ක ගස් යට, එක්ක ගල් එන්න යට. එක්ක කවුරු හරි එදාට ගියක් පූජා කරත් ඒ ගෙදර. එක්ක අම්බලන් තියෙන හැමෝටම මගේ යනකොට රැට ගිමන් හල්ලින තැන දේවල් වල අම්බලන්. ඒ අම්බලන් තමයි තෝරගන්නේ. එදා බුදුරජාණන් වහන්සේලා ගමින් ගමට වඩිනකොට ඒ සංඝ පිරිසත් එක්ක එදා රාත්‍රියේ නතර වෙන තෝරගත්තේ මොකද්ද? හැමෝටම පොදු අම්බලම. මොකද්ද තෝරගත්තේ? හැමෝටම පොදු අම්බලම්ක තමයි රාත්‍රී කාලේ ගත කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා ගිහිලා ඒ තියෙන දූවිලි පිහිදා දමලා ඒ දෙපට සිවුර එලාගෙන පාත්‍රයේ හිස පැත්තකින් තියාගෙන සන්ධ්‍යා භාගේ රාත්‍රී එළිවෙනතුරු විවේක සුවයෙන් ගත කරන අම්බලමේ නතර වුණා. දැන් අම්බලමක නතර එන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ විතරා නෙවෙයි. දැන් අදනේ ওই තියෙන සාමින් වහන්සේලාව මෙහෙම ප්‍රශ්නයක් කියලා. නමුත් එකල මේ භික්ෂු සංඝයා ගැන හරියට දන්නේ නැහැ. අද අපි පිට රටකට ගියොත් අපිට මේ පින්නතුන් වගේ සලකනවද? නැහැ. ඒ අය ඒ ගැන හරියට දන්නේ ඒගොල්ලෝගේ විදියට තමයි අය සලකන්නේ. එකලත් එහෙම තමයි මුල් කාලේ බුද්ධ කාලේ. ඉතින් මොකද අනිත් අයත් ඇවිල්ලා සංඝ පිරිස ගාවින් මොහේ වාඩි. අද වාඩි වුණොත් ආමුදුරු කෙනෙක් ගාව ඇවිල්ලා. මොකද වෙන්නේ? ඉවරයි නේද? ලංකාවේ නම් ඉවරටම ඉවරයි. ඉතින් ඒ නිසා අපි එහෙම ඉස්සර එහෙම නෑ. එච්චර සැලකීමක් නෑ. ඉතින් මොකද වෙන්නේ? අර අනිත් අයත් ඇවිල්ලා යම්බලමේ රාටිය නතර මෙහෙන් ඒ තමන්ගේ පහසුකම් සදා ගන්න. ඊට පස්සේ මේ අම්බලමට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා එන්න කලින් ඇවිල්ලා හිටියා ගුරෙකුයි ගෝලයෙකුයි. ඒ කියන්නේ යම් දර්ශනයක් උගන්වන කෙනා ඒ දර්ශනය ඉගෙන ගන්න කෙනයි. අන්න අර ගුරුතුමා දැක්ක කවුද? බුදුරජාණන් බානින්න පටන් ගත්තේ මොකද්ද? පවුල් කඩන කෙනා ඔන්න ඉන්නවා. මේ නිකන් නෙවෙයි ඇහෙන්නම කියන. ඔන්න බලා ගන්න පවුල් කඩන කෙනා. ඔන්න බලා ගන්න ආවට්ටනී මායාව තියෙන කෙනා. ඔන්න බලා ගන්න මේ මායාවට අහුවෙච්ච අය කියලා සංඝ පිරිස පෙන්න කෑ ගහනවා. එතකොට ගෝලයා කියන ගුරුතුමනි එහෙම කියන්න එපා. කෑ ගහන්න එපා. එතනන් මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්. බුදු මේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. අපි අහලා තියෙනවා රජකම පවා අත්හැරලායි ශ්‍රමණ ජීවිතයටපත්. ඔහොම කියන්න එපා ගුරුතුමනි කියලා ගුරුතුමා. උඹ දන්න දේ මොකද්ද? පවුල් කඩන කෙනා. ආවට්ටනී මායාව තියෙන කෙනා කිය. දැන් සංඝ පිරිස දැන් අද කාලේ වගේ පින්නතුනි බුදු බල සේන අර සේනා නෑනේ. බුදුරජාණන් වහන්සේගේ සේනාව තමයි. නියඬ බව තමයි අනුගමනය කරන්න ඕනේ. ගහ ගන්න බැන ගන්න ගියොත් එවලෙම සාසනයෙන් අයින් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන බුදුරජාණන් වහන්සේට ගහන්නවත් අතක් උස්සන්න කාටවත් අයිතියක් අර ඔක්කොම අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ පාඩිය පැත්තකට වෙලා හිට මුකුත් කියන්න ගියේ නේ. ඉතින් අර දෙන්නම එළි වෙනකන් රණ්ඩ වෙනවා. ගුරා බුදුරජාණන් වහන්සේලාට බණිනවා, සංඝ පිරිසට බයිනවා, ගෝලයා පහදවනවා. පෑ එළි වෙනකන් ඒ දෙන්නට නිින්දක් තිබුණේ. ගුරා try කරේම බුදුරජාණන් වහන්සේට බණින්න. ගෝලයා try කරේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුරුතුමා පහදවන්න. එළි වෙනකන් බැනලා මොකද කරේ? දැන් අර සංඝ පිරිස කවුරුවත් ඒකට ඉන්වෝල්ව් වුණේ නැහැ. කියන්නේ ඒකට වච්චක දාන්න. අද නම් මොකද වෙන්නේ? අද නම් ඉවරටම ඒ වගේ සිදුවීම් වෙලා නැහැ ඒ කාලේ. උදේට මොකද වෙන්නේ? උදේට ඒ දෙන්න ගමන පටන් ගන්න යනකොට ගුරා බැන යනවා බුදුරජාණන් වහන්සේට. ගෝලයා අනේ එහෙම කියන්න එපා කිය පස්සෙම යනවා. දැන් අර අය ගියාට පස්සේ සංඝ පිරිස අතර කතාවක් ඇති වුණා. බලන්න ඊයේ රෑ තිස්සේම අර ගුරුතුමා කරගත්ත පාපය. බලන්න ඊටත් වඩා ස්වභාවය මොකද්ද? අල ගෝලයා ඊයේ රෑ ඉඳලා අද එළි වෙනකම්ම හැදුවේ මොකද්ද? ගුරුතුමාට එහෙම කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ පහදවන්න. ඒත් බලන්න වෙච්ච දේ. මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලත් අර ගෝලයට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න හිතුන්නේ අනේ හොඳ කිය ඒ ගුරාගේ පස්සෙන්ම යනවා. මොකද්ද උනේ? ඒ සංඝ පිරිස කතාව බලන්න මෙච්චර වාසනාවක් මෙයාට ලැබිලා. නමුත් අර ගුරාගේ පස්සෙන්ම අපි වගේ තමයි. බැන යනවා. ඒ වගේ තමයි. ඉතින් අර ආකාරයට මොකද වෙන අර වගේ කතා වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොකද්ද ඔය කසුසු ගන්න? ඉතින් බුදුරජාණන් වහන්සේ ඊයේ රෑ ඉඳලා මෙහෙම සිදුවීමක් ඇහුණා. ඇත්තටම අපිට තරහා ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළා තියෙනවා
මගේ අනුශාසනාව පිළිගන්නව නම් කියතෙන් දෙකට කැපුවත් ආයි මුකුත් කරන්න එපා. නමුත් අපිට තරහ ගියා භාග්‍යතුන් වහන්සේට මෙහෙම අභූත චෝදනා නගනකොට. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරලා අපි ඉවසගෙන හිටියා. ඊපස්සේ කියනවා මහණෙනි අපිට ඇයි අන්න ලස්සන ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතන. මහණෙනි ඇයි ඔබට මට බනිනකොට තරහ ගියේ? අන්න ඒ වෙලාව කියනවා ඔබට මා පිළිබඳව ලෝභයක්, උපාදානයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? උපාදානයක් තියෙනවා. දැඩි අල්ලා ගැනීමක් තියෙනවා. අපි කාට හරි දැඩිව බැඳිලා ඉන්නවනම් අපි ඔහුට බයිනකොට කැමතිද? නැහැ. කැමති බයිනකොට අපිට පින්නොදේ සතුටුයිද තරහ යනවද? තරහ යනවා. අන්න එහෙනම් ඔබට මා කෙරේ උපාදානයක් තියෙන නිසා තමයි තරහ ගියේ. එහෙනම් මේ වගේ ගැටලුවක් ඇති වෙන වෙලාවට ඔබ මා කෙරේ තියෙන උපාදානය අත හරින්න. අපි කාට දැන් අපිට කවුරු හරි ගිහිල්ලා ඇමරිකාවේ කෙනෙක්ට බයිනවා. අපිට අවුලක් තියෙනවද? නෑ. ඇයි? අපිට ඔහුන් කෙරෙහි බැඳීමක් ඔබ මා කෙරෙහි බැඳීම අත්හැරියොත් ඔබට මට බැන්න කියලා තරහ යන්නේ නෑ. ඒ වෙලාවේ ලස්සන සිදුවීමක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඔබට අනාගතේ ඔබේ යාළුවෙක්ට බයිනවා කියන කවුරු හරි. අන්න ඒ වෙලාවට ඔබ ඔහු කෙරෙහි තියෙන උපාදානය අත හරින්න. ඒ අත්හරින්න මොකද? ඔබේ හිත දේශයෙන් වළක්ව ගන්න. ඔබ ඒකට ගියොත් ඔබත් ඔහු දෙන්නම අනතුරටපත් වෙනවා. එහෙනම් හොඳම දේ තමයි එතන විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ. හොඳම දේ තමයි තමන්ගේ හිත රැකගන්න එක. තමන්ගේ හිත රැකගත්තොත් කවදාක හරි යාළුවට හරි උදව් කරන්න පුළුවන්. නමුත් තමන්ගේ හිත එතනදී බුදුරජාණන් උපාදානයේ තමයි ඒකට හේතුව. එහෙනම් ඒකට බලන්න බුදුරජාණන් වහන්සේ අරයාට දැන්නද? නැහැ. බුදුරජාණන් වහන්සේ කාටද දොස් කිව්වේ? තමන්ගේම හිතේ තියෙන ස්වභාවයට. වෙන කාටවත් ඒ තරහ ගියේ ඔහුගේ වරදින් නෙවෙයි. ඒක කාගේ වරදක්ද? ඔබම මා කෙරෙහි තියෙන උපාදානයේ වරදක්. ඉතින් එහෙම විස්තර කළා මහණෙනි ඔබට මම කැමතිද මේ ලෝකයේ තියෙන දෘෂ්ටි ජාලාව අහන්න. මොකක්ද ඇහුවේ? ඔබ කැමතිද මේ ලෝකයේ තියෙන දෘෂ්ටි ජාලාව අහන්න. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෘෂ්ටීන් 62ක් විස්තර කරනවා. දෘෂ්ටීන් කීයක් විස්තර කරනවද? මහණෙනි මේ ලෝකේ යම් දර්ශනයක් යම් ශාස්ත්‍රු කෙනෙක් බිහි වෙනවා නම් බුදු කෙනෙක් කර මේ සියලු දෘෂ්ටියෙන් එකකින් තමයි පැන අද ක්‍රිස්තියානි ආගමේ තියෙන දෘෂ්ටිය. ජේසුස් වහන්සේ පහළ වෙන්න කලින් එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මොන දෘෂ්ටියද? අද පින්වතුනි නබීතුමා පහළ වෙන්න කලින් ඔහුට ගන්න දෘෂ්ටි 62කින් ඔහු ගත්ත දෘෂ්ටි එතන විස්තර කරලා තියෙනවා. එකල ඉන්දියාවේ හිටපු ශාස්ත්‍රවරුන්ගේ දෘෂ්ටි පැන නගින්න හේතුව විස්තර කරලා තියෙනවා. සමහර දෘෂ්ටි තියෙනවා තාමත් පැන නැගලා නෑ. නමුත් අනාගතේ පැන නගින්න පුළුවන්. ඒ හැම දෘෂ්ටියක්ම විස්තර කරලා තියෙනවා. ඒකට කියන දෘෂ්ටි ජාලාව විස්තර කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ පැන නගින්න හේතුවත් විස්තර කරනවා. මටත් ඒක විස්තර කරන්න පුළුවන්. හැබැයි මේ පින්නුතර හෙට එළි වෙනකන් ඉන්න වෙනවා. ඒ පොතේ ඒ සූත්‍රයේ කියවන්න විතරක් දවස් 3මාරක් ගියා. ඒ දෘෂ්ටි විස්තරය. ඒකේ නම තමයි බ්‍රහ්මජාල සූත්‍රය. පිටු 96ක් තියෙනවා. මොන සූත්‍රයේද? බ්‍රහ්මජාල සූත්‍රය. දීඝනිකායේ පළවෙනි සූත්‍රය. දීඝනිකායේ පොතේ පළවෙනි සූත්‍රය. ඒ තරම් දීර්ඝ විස්තරයක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න අටුවාවත් එක්ක බලන්න සෑහෙන කාලයක් යනවා. එහෙම ඕනේ නැහැ. දැනට තේරුම් ගන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝව වරදින්න පුළුවන් ක්‍රම 62ම විස්තර කළා. පුද්ගලයාට වරදින්න පුළුවන් අදහස් වරද්ද ගන්න පුළුවන් ක්‍රම 62ම තියෙනවා. එයින් භයානක වරද්දා ගැනීම මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට උච්ඡේද ශාස්ත්‍රවත දෘෂ්ටි. මේ දෙකෙන් තමයි අර 62ම කැඩිලා එන්නේ. ඊළඟට පිළිම මේ දේශනේ අවසානයේ කියන මහණෙනි තථාගතයන් වහන්සේත් යම් අදහසක් දරනවා. තථාගතයන් වහන්සේටත් යම් දෘෂ්ටියක් තියෙනවා. ඒක ඒ දෘෂ්ටිය තියෙන්නේ ওই වරදින තැනින් පැන නැගිච්ච දෙයක් යම් කරුණා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නම් ඒකේ සමුදයක් තථාගතයන් වහන්සේ අවබෝධ කරලා දැකලා තියෙන්නේ. මොකද්ද දැකලා තියෙන්නේ? සමුදය. සමුදය කියන්නේ හට ගැනීම. යම් කරුණක් දේශනා කරනවා ඒකේ හට ගැනීමත් බුදුරජාණන් වහන්සේ හට ගැනීම පමණක් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකේ නිරෝධයක් දන්නවා. ඒකේ නැතිවීමක් දන්නවා. එදිනින් විතරක් නතර වෙලා තථාගතයන් වහන්සේලා කරුණු කියන්නේ ඒ කියන කරුණේ ආස්වාද පක්ෂයක් අවබෝධ කරලා තියෙන. ඒක දැකලා තියෙන. ඒක මොකද්ද? යම් කරුණක සමුදයකුත් තියෙනවා. නිරෝධයකුත් තියෙනවා. ඒකේ ආස්වාදයකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකේ ආදීනවයකුත් ඒද අවබෝධ කර ඇති. ඒ විතරක් නෙවෙයි කාටත් අවබෝධ කරන්න බැරි අනිත් එක තමයි නිස්සරණේද අවබෝධ කරලා දේශනා කරනසිය. අන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රමය කියන. ඕනම දෙයක මොකද්ද තියෙන්නේ? පස් පැත්තක් තියෙනවා. එකක් තමයි හට ගැනීම තියෙනවා. එකක් තමයි නැතිවීම තියෙනවා. ඒ දෙය ආස්වාදයක් තියෙනවා. ඒකේ ආදීනවයකුත් තියෙනවා. ඒකේ නිදහස් වීමකුත් මහණනි තථාගතයන් වහන්සේලා කරුණු ප්‍රකාශ කරන්නේ ඔන්න ඔය ආකාරයටයි කියලා මේ දෘෂ්ටීන් වලට බැඳිලා නෙවෙයි කියලා විස්තර කරනවා. ඉතින් එතනින්ම පේනවා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ ආවට ගියාට යම් ලෝකෙට දෙයක් කියා දීලා නෑ. ඒ සියල්ල දැකලා අවබෝධ කරලා දැනගෙන පස් ආකාරයකට විමසීමක් කළා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඒකම මදිද බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්න පින්නතුනේ. දැන් මොන ශාස්ත්‍රුන් වහන්සේද කියලා තියෙන්නේ පස් පැත්තකින් බලලා කරුණක් මම කියලා තියෙනවා. එහෙම කවුරුවත් කියපු කෙනෙක්
නේ පස් පැත්තකින් බලපු කිව්වේ. හැබැයි කවුරු හරි කිව්වොත් මොකද්ද බලපු පස් පැත්තේ කිව්වොත් උත්තර දෙන්න දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පස් පැත්තම විස්තර කරලා තියෙනවා. එතකොට පින්නතුනේ ඔන්න ඔය ආකාරය තමයි. එතකොට මෙන්න මේ අපිට වැදගත් වෙන්නේ මේ සූත්‍රයේ මේ වරද්දා ගැනීම 62 ඇති වෙන තැන. කොහෙන්ද මේ වරද්දා ගැනීම 62 පැන නගින්නේ? අන්න එතනයි බලන්න. පින්නතුනේ මේ ලෝකේ යම් පුද්ගලයෙක් වරද්දා ගැනීමක් කරොත් යම් වරද්දා ගැනීමකින් දර්ශනයක් බිහි කරොත් ඔහුට මලමිනී වලට දර්ශනයක් බිහි කරන්න පුළුවන්ද බෑ. එහෙනම් ඔහුට අනිවාර්යයෙන්ම ලෝකයේ දර්ශනයක් බිහි කරන පුද්ගල හිතක් තියෙන්න ඕන. මොකද්ද තියෙන්න ඕන? හිතක්. ඒ හිතක් ඉපදුනොත් මොකද්ද ගන්නෙ? අරමුණ. හිතක් ඉපදුනොත් මොකද්ද ගන්නෙ? අරමුණ. එහෙනම් මේ ලෝකයේ දර්ශනයක් විස්තර කරනවා කියන්නේ මොකක්ද විස්තර කරන්නේ? ඔහුගේ හිතට ගත්ත අරමුණයි විස්තර කරන්නේ. මේ ලෝකේ යම් ඉගැන්වීමක් විස්තර කරනවා කියන්නේ මොකද්ද? යම් පුද්ගලයෙක් හිතට අරමුණු අරගෙන ඒ අරමුණ විස්තර කිරීම තමයි දර්ශනය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේ දර්ශනයක දෙකක් තියෙනවා. එකක් හරියන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් වරදින්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මේ ලෝකේ පින්නතුනේ කෙලින්ම කියන්න පුළුවන් සමහර අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ යම් දර්ශනයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර වෙන ධර්මයක් නෙවෙයි. ඒක ඇත්ත. යම් ඒ අදහස් වලට ගැළපී යන යම් තැන් තියෙන්න පුළුවන්. නමුත් හරියට 100%ක් පිරිසුදු අදහසක් තියෙන බුදුදහමේ ලෝකේ සත්‍ය දෙකක් නෑ. සත්‍ය තියෙන එකක් පමණයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය වෙන කිසිදු දෙයක විස්තර කළා නෑ. ඒක තමයි ඉස්සරහට මම විස්තර කරලා දෙන්නම්. ඒ චතුරාර්ය සත්‍ය කියන වචනේ තුල විතරක් ඒ විස්තරය සෑහෙන විස්තරයක්. නමුත් දැන් කියන්න බෑ. අපේ කාරණේට යමු. එතකොට යම් මේ ලෝකේ වරද්දා ගැනීමක් තියෙනවා නම් වරද්ද ගන්න මොකද්ද? හිතට ගත්ත අරමුණක් ගැන. එතකොට පින්නොත් හිතට ගත්ත අරමුණ වහන්නේ කවුද? මෝහය. එහෙනම් සෑම වරද්දා ගැනීමක මොකද්ද උපදින්නේ? මෝහය උපදිනවා. එහෙනම් පින්නොත් මෝහයත් එක්ක අනිවාර්යෙන් උපදිනවා අහිරිකය, අනෝතප්පය, උද්දච්චය. එතකොට පින්නොත් ඒ අරමුණ විස්තර කරන ගත්ත අරමුණ විස්තර කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. එහෙනම් යම් මේ ලෝකේ දර්ශනයක් බිහි වෙනවා නම් ඒ අරමුණත් එක්ක මොකද්ද උපදින්නේ? විතක්ක ਵਿਚාර උපදිනවා. මොකද්ද උපදින්නේ පින්නතුනි? විතක්ක ਵਿਚාර. දැන් යම් තමන් හිතට ගත්ත අරමුණ කියන්න නම් විතක්ක ਵਿਚාර නැතුව කියන්න පුළුවන්ද බෑ. එහෙනම් යම් දර්ශනයක් ලෝකේ බිහි වෙනවා නම් ඔහු අරමුණු ගැනීමක් කරන්න ඕන. ඒ අරමුණු ගැනීම වරදි නම් ඒක අනිවාර්යෙන් මෝහය උපදින්න ඕන. එපමණක් නෙවෙයි ඔහුට ඒක ප්‍රකාශ කරන්න නම් විතක්ක ਵਿਚාරත් ඕන. එහෙනම් මේ ලෝකේ යම් අරමුණක් විස්තර කරන එකක් තමයි හිත අරමුණු ගන්න ඕන. අනිත් එක තමයි විතක්ක ਵਿਚාර උපදින්න ඕන. අනිත් එක තමයි මෝහය, අහිරිකය, අනෝතප්පේ, උද්දච්චය උපදින්න ඕන. ඊළඟ තමයි ඔහු විස්තර කරන දෙයට ඔහුට ආසාවක් තියෙන්න ඕන. ඔහුට ඒක හරි ඒ පිළිබඳව කැමැත්තක්, ආසාවක් තියෙනවා. කැමැත්තක් තියෙනවා කියන්නේ මොකද්ද? අනිවාර්ය ඡන්දයක් උපදිනවා. ඊළඟ දේ තමයි ලෝභය උපදිනවා. මොකද්ද උපදින්නේ? බොහෝ දුරට ලෝභය උපදිනවා. ඊළඟට පින්නතුනේ අර සිතුවිලි හත හැම සිතකම උපදිනවනේ. ඊළඟ දේ තමයි මොකක්ද පින්නතුනේ? අරමුණ මෝහය කියන්නේ මොකද්ද? හිතගත් අරමුණ වහන ස්වභාවය. හැබැයි දැන් වහන ස්වභාවයත් එක්ක ඔහු අරමුණ වැහුව විතරක් නෙවෙයි. මොකද්ද? ඒ අරමුණ වරද්ද ගැනීමක් අරමුණ වරද්දන ස්වභාවයට කියන්නේ දිට්ඨිය කියලා. මොකද්ද කියන්නේ? මෙන්න ඊළඟ චෛතසිකය. මොන චෛතසිකයද? දිට්ඨිය. දිට්ඨිය කියන එකේ තේරුම මොකද්ද? හිතගත් අරමුණ වරද්ද ගන්න ස්වභාවය. මොකද්ද දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ? හිතගත් සමදගන්න. මෙතන පින්නතුනේ මේ දිට්ඨිය ගන්න අකුසල චෛතසිකයක් වශයෙන්. මෝහයත් එක්ක උපදිනවා ඒක මොන චෛතසිකයක්ද? අකුසල. කුසල චෛතසිකයත් එක්ක දිට්ඨිය උපදින්නේ. අපි සම්මා දිට්ඨිය කියන වචනේදී වරද්දා ගැනීම ලෙස නෙමෙයි භාවිතා කරන්නේ. දැන් අපි ගත්තොත් බුදුදහමේ එකම අර්ථය විවිධ අර්ථ තියෙන එකම වචනේ තියෙනවා. අපි දන්නවා අවිද්‍යාපච්චය සංස්කාර. එතන සංස්කාර. ඊළඟට තියෙන පංච උපාදානස්කන්ධේ සංස්කාර. ඊළඟට තියෙන භව සංස්කාර. ඊළඟට තියෙන කාය සංස්කාර. හැමතැනම සංස්කාර. ඒ තැනට ඒ අර්ථය වෙනස් වෙනවා. ඒ අර්ථය වෙනස්. ඒ වගේ තමයි පින මේ දිට්ඨිය කියන චෛතසික අකුසලයෙන් ගත්තොත් වරද්දා ගැනීම. කුසලපත්යෙන් ගත්තොත් නිවැරදි වීම. ඒ තැනට අනුව තමයි අර්ථය ගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒ නිසා ওই ප්‍රශ්නේ කාට හරි පැන නැගුණොත් කියලා තමයි ඒක කිව්වේ. නමුත් ඉදිරියේදී මම මේ කියපු දේ තේරෙනවා. දැන් මොකද්ද හිතන්න ඕන? මට තේරෙන්නේ නැහැ. මේ පින්නතුන්ට තේරෙන්නේ නැත්නම් මොකද්ද හිතන්න ඕන? මට තේරිලා නැහැ. ඒක තමයි. දැන් සතුටු නෑ මට තේරෙන්නේ නැහැ කිව්වොත් නේ. ඉස්සර නම් පුදුම සතුටක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි. එතකොට පින්නතුණින් හිතගත් අරමුණ වරද්ද ගන්න ස්වභාවය මොකද්ද කියන්නේ? දිට්ඨිය. වරද්ද ගන්න ස්වභාවය දිට්ඨිය. එහෙනම් දිට්ඨිය කියලා දෙයක් ඉපදුනේ නැත්තම් සත්‍යයට මොකද වෙන්නේ? වරද්ද ගන්නෑ. දැන් වේදනාව කියලා දෙයක් ඉපදුනේ නැත්තම් මොකද වෙන්නේ? විඳින්නේ. මෝහය කියලා උපදින දෙයක් ඉපදුනේ නැත්තම් සත්‍ය වහන්නේ. දිට්ඨිය කියලා දෙයක් ඉපදුනේ නැත්තම් වරද්ද ගන්නෑ. එහෙනම් පින්නතුනි වරද්දා ගැනීමට ප්‍රබලම ප්‍රශ්නේ මොකද්ද? හිතත් එක්ක උපදින දිට්ඨිය. මෙන්න මේ දිට්ඨියෙන් තමයි
මිත්‍යා දෘෂ්ටිය විහිදෙන්නේ. මොන දෘෂ්ටියද විහිදෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට අර දෘෂ්ටි 62ම පැන නගින්නේ මොකද්ද? මෙන්න මේ දිට්ඨි චෛතසික. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිනවා මේ ලෝකෙ කොච්චර දර්ශන බිහි වුණත් ඒ ගොඩාක් දර්ශන බිහි වෙලා තින්නේ මොකද්ද? මෝහයයි, අහිරිකයයි, අනෝතප්පයයි, උද්දච්චයයි, දිට්ඨියයි, විතක්ක ਵਿਚාරයයි මුල් කරගෙන. මොකක් මුල් කරගෙනද බිහි වෙලා තින්නේ? ඉතින් බලන්න ඒ දෘෂ්ටිය පැන නගිච්ච මුල බුදුරජාණන් වහන්සේට පේනවා. මේ විස්තරය මොකද්ද? චිත්තක්ෂණ එකකට. මේ විස්තරය මොකද්ද? චිත්තක්ෂණ එකක විස්තරය. දැන් මේ පින්නතු එච්චරව තේරුම් ගන්න ඕනේ. හිතේ අරමුණ වහන ස්වභාවය මොකද්ද? මෝහය. මට වඩා තේරෙනවා. එතකොට පින්නතු මොකද්ද? හිත අරමුණ වරද්දන ස්වභාවය මොකද්ද? දිට්ඨිය. එතකොට මෝහයයි දිට්ඨියයි එකක්ද දෙකක්ද? දෙකක්. මෝහයයි දිට්ඨිය කියන්නේ ධර්මතා දෙකක්. මෝහය උපදුනේ නැත්තම් සත්‍ය වහන්න බෑ. දිට්ඨිය උපදුනේ නැත්තම් අරමුණ වරද්දන්න බෑ. එහෙම තමයි තේරුම් ගන්න ඕනේ. ඊළඟට පින්නතුනි මොකද්ද? ඊළඟට අපි දැන් බලමු අපේ රූපය. අපි පුංචි කාලේ දෙයියනේ කියලා ජීවත් වුණේ කොහොමද? පුංචි කාලේ දෙයියනේ කියලා ජීවත් වුණ විදිය දන්නේ නැද්ද? උඩින් පහත් වෙලාද? නෑ. පොඩි කාලයක් තියුණා. ඒ පොඩි කාලේ අපි ජීවත් වුණේ කොහොමද? ජීවත් වුණේ කොහොමද? දෙමාපියන් යටතේ. දෙමාපියන් යටතේ හිටිය කියලා ජීවත් වෙන්න පුළුවන් නේ? එහෙම පුළුවන් කමක් නෑ. දෙමාපියන් යටතේ ජීවත් වීමදී මොකද්ද කරේ? හැමදාම නොරදවා කරා. හදිසියෙ වැරදුනත් ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම කරා. මොකද්ද? කෑව මොකද්ද කරේ? කෑව. නොකා නොබී ජීවත් වෙන්න පුළුවන්ද බෑ. එහෙනම් පොඩි කාලේ ජීවත් වුණෙත් මේ ශරීරය තියාගත්තෙත් කුමක් ප්‍රත්‍යෙන්ද? විරලු, දම්බෝවිටියා, එතනින් ගියාම හාල්, මුං ඇට, ත්‍රිපෝස ඊළඟට සමපෝෂ තියුන්නේ නැහැ නේ කාලේ. මේ පින්නතුන් කාලේ තියුන්නේ. ඉතින් ඔය ආකාරයෙන් ඕවා තමයි ගිලලා ශරීරය තියාගත්තේ. ඊළඟට දැන් කාලේ ජීවත් වෙන්නේ කොහොමද? හැම් බේකන්, චිකන් බටර්, ඊළඟට පෝක්ස්, ඊළඟට බාබකියු ඕවෙන් තමයි දැන් ජීවත් වෙන්නේ. කොහොම හරි කවන්නේ ජීවත් වෙනවනේ. පොඩි කාලේ ජීවත් වුණා, දැනුත් ජීවත්. පොඩි කාලේ ජීවත් වුණොත් කුමා ප්‍රත්‍ය කොටදගෙනද? ආහාර ප්‍රත්‍ය කොට. දැන් ජීවත් වෙන්නෙත් මේ ශරීරයේ කුමා ප්‍රත්‍ය කොටද? එහෙනම් පොඩි කාලේ ආහාර නොලැබී ගියා නම් මොකද්ද වෙන්නේ දෙයියනේ කියලා? දෙමාපියන් යටතේ හැදෙන්න පුළුවන්ද? බෑ. මොකද්ද වෙන්නේ? ශරීරය නැත්තටම නැති. එහෙනම් පිළිතුරු පුංචි කාලේ ශරීරයට හේතුව මොකද්ද? ආහාරය. එහෙනම් ශරීරය උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ආහාර ප්‍රත්‍ය කරගෙන. ආහාරයෙන් තමයි එහෙනම් ශරීරය උපදින්න ප්‍රධාන හේතුව මොකද්ද? ආහාර. එහෙනම් ආහාර නැතිවීමෙන් මොකද වෙන්නේ? රූපේ නැති වෙනවා. ආහාර නිසා උපදිනවා. ආහාර නැතිවීමෙන් මම මේ කියන දේ තේරුම් ගියේ නැත්තම් අද ඉඳලා නොකා නොබී ඉන්න. එතකොට හොඳටම තේරෙයි මගේ කියන මේ රූපය කාගේද? ආහාර වලටයි අයිති කියලා. මොකටද අයිති පින්නතුනි? ආහාර. මේ කියන දේ තේරුණා හරිම සරලයි. අදම උපවාසයක් පටන් ගන්න. සති දෙකක්. දෙවෙනි සතියේ පන්තියට එන්න බලන්න. කාටත් තේරුම් ගන්න පුළුවන්. කාටත් තේරුම් ගන්න පුළුවන් කුමක් නැතුවද දෙවෙනි සතිය එන්න ඉතුරු වෙන්නේ නැහැ. එතකොට පින්නතුනි මොකද මේ ශරීරය පවතින කුමක් ප්‍රත්‍යෙන්ද? නමුත් අපි හිතන්නේ කාගේ ප්‍රත්‍යෙන්ද? කාගේද මේ ශරීරය? ශරීරය කාටද අයිති? ආහාර වලට. ශරීරය අයිති ආහාර වලට. තේරෙන්නේ නැත්තම් නොකා ඉන්න. එතකොට එක වේලක් නොකා ඉඳලා මදි. සතියක් විතර නොකා ඉන්න. එහෙනම් ශරීරය අයිති Tamanට නෙවෙයි කාටද? ආහාර වල. හිතන්නේ කාගේද පුංචි කාලේ ශරීරය? මගේ. එහෙනම් ඒක මොකද්ද? රූපය පිළිබඳව වරද්දා ගැනීම. ඒක මොකද්ද පින්නතුනි? රූපය පිළිබඳව පුංචි වරද්දා ගැනීමක් නෙවෙයි. ලොකු වරද්දා ගැනීමක්. එහෙනම් අපි යමක් පිළිබඳව වරද්දා ගැනීම කියන්නේ මොකද්ද? දිට්ඨිය. වරද්දා ගැනීම පැන නගින්නේ මොකකින්ද? දිට්ඨිය. එහෙනම් අපිට පිළිබඳව අපේ රූපය පිළිබඳව වරද්දා ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවා. මොකද්ද? රූපය මමයි, මගේයි, මගේ ආත්මයයි කියලා වරද්දා ගැනීමක් තියෙනවා. නමුත් ඇත්තටම රූපය අයිති කාටද? ආහාර වලට. ඒත් ඉතින් විශ්වාස කරන්නේ. ඒත් ඉතින් ඔක පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ මේ කනෝ බොනෝ. ඒකෙන් මේ රූපේ තියෙනවා. ඒත් කියනවා මේක ඉතින් මගේම බලපල්ලකො මේ වරද්දා ගැනීම සුළු ලේසි පහසු දෙයක් නෙවෙයි. මේ කනෝ බොනෝ. දැන් අදරයට ගිහිල්ලා මොකද්ද කරන්නේ? මගේ රූපේ න නොකා ඉන්නකො. ඒත් කනෝ. ඒත් ඉතින් කවුද? කන්නේ මමම තමයි. එහෙම අදහසක් තියෙනවා. ඒක පිළිබඳව ලෝකේ දැඩි වරද්දා ගැනීමක්. ඒක මොන වරද්දා ගැනීමද? රූපය පිළිබඳව වරද්දා ගැනීම. මොකක් පිළිබඳව වරද්දා ගැනීමද? රූපය පිළිබඳව වරද්දා ගැනීම. මේ ලෝකේ Tamanට පළවෙනි දරුවා හම්බ වෙච්ච දවසේ සැප වේදනාවක්ද දැනෙන්නේ දුක් වේදනාවක්ද? සැප වේදනාව. එතකොට පින්නොත් මේ ලෝකේ Taman ජයග්‍රහණයක් කරපු දවසේ මොන වේදනාවක්ද දැනෙන්නේ? සැප වේදනාව. මේ ලෝකේ පින්නතුනි ඒ ආකාරය අපිට සැප ඒ වේදනාව කාගේද? දරුවෝ උපදිනවා හටගත්ත වේදනාව කවුද වින්දේ? මමම තමයි.
වේදනාව තමයි විඳේ උනාට ඒ අදහස කාගේද? මගේ. එතකොට පින්නතුනි මේ තරම් දුක් විඳේ කවුද? මම. උඹලයි තාත්තා නිසා උඹලයි අම්බ විඳපු දුක මෙතකයි කියන්න බෑ. කවුද දුක් විඳේ? මම. කවුද දුක් විඳේ? මම. තාත්තා බොන්න පටන් ගත්තේ ඇයි? අම්මගේ දුක ඉවස ගන්න බැරුව. එතකොට මොකද්ද වෙන්නේ පින්නතුනි? ඒක ওই ආකාරය තමයි ජීවිතේ. එතකොට මොකද්ද තාත්තා හිතන්නේ වේදනාව තාත්තගේ කියලා. අම්මා හිතන්නේ වේදනාව අම්මා ඒ දෙකම අහන දරුවෝ හිතන්නේ වේදනාව කාගේ කියලායි? මගේ කියලා. දරුවන්ගේ වේදනාව කියලා. එතකොට ඒ ආකාරය පිළිබඳව වේදනාව පිළිබඳව තමන්ගේ අය හැඟීමක් තියෙනවා. නැද්ද? දැන් මේ පින්නතුන් කියන්නේ දුක් විඳේ කවුරු දුක් විඳයි කියලාද කියන්නේ? මම දුක් විඳා. ඇත්තට වේදනාව බලමු. දැන් රූපය අයිති කාටද? ආහාර වලට. වේදනාව අයිති කාටද? හිත අරමුණක් ගන්නවා. හිත ගන්න මොකද්ද? අරමුණ. හිත ගන්න අරමුණත් එක්ක උපදිනව මොකද්ද? වේදනාව. ඒ වේදනාවට ප්‍රබලම බලපෑම එල්ල කරන හිත ගන්න අරමුණත් එක්ක උපදින පස්සේ ඒ ගැටෙන ප්‍රමාණයට තමයි වේදනාව ඇති වෙන්නේ. උදාහරණයක් මම විස්තර කරා පස්සේ විස්තර කරන දවසේ මේ සාලුවම දැන් මේ පිනතුන විඳින්න පුළුවන්ද? විඳින්න පුළුවන්. දැන් විඳින්න පුළුවන් කීයද? භාගය. එහෙනම් ගැටෙන ප්‍රමාණයට තමයි විඳීම බලපාන්නේ. එතකොට පිනතුන වේදනාව උපදින හේතු ගොඩක් තියෙනවා. හිත අරමුණක් ගත්තේ නැත්නම් වේදනාවට උපදින්න බෑ. එහෙනම් ආරම්මන ප්‍රත්‍යත් ඕන. හිත කියන ධර්මතාවයක් ඉපදුනේ නැත්නම් ඒත් වේදනාව උපදින්නේ. ඊට පිනෝනේ හිත උපදින්නේ නැහැ රූපය කියලා යන්නේ නැත්නම්. එහෙනම් රූපයක් තියෙන්න ඕන, හිතක් තියෙන්න ඕන, අරමුණක් ගන්න ඕන. ඒ කොච්චර ගත්තත් පස්සේ ගැටෙන ප්‍රමාණයට තමයි වේදනාව මේ හේතු හැදුන් නැති වුණොත් වේදනාව උපදිනවද? නැහැ. එහෙනම් වේදනාව උපදින්නේ කුමක් හේතු නිසා? ඒ ප්‍රධාන හේතුව මොකද්ද? පස්සය. පස්සපච්චය වේදනා. මොකක් පච්චය වේදනාද? පස්සපච්චය වේදනා. එහෙනම් දැන් මෙතන ගින්දර නැහැ. ඇයි ගින්දර නැත්තේ? ගින්දර උපදින්න හේතු නැහැ. හේතු මෙතන හැදුනොත් ගින්දර උපදිනවද නැද්ද? උපදිනවා. එහෙනම් ඇයි අපේ වේදනාව උපදින්නේ? හේතු හැදෙන නිසා. ඒ හේතු නැතිවීම වේදනාව නැති වෙනවා. ඒ නිසා පින්නතුනි යම්කිසි හේතු ප්‍රත්‍යයෙන් වේදනාව උපදින. ඒ හේතුව ප්‍රධාන හේතුව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පස්සේ. අප්‍රධාන හේතුව තමයි අනිත් ඒවා. එතකොට පින්නතුනි මොකක්ද? එහෙනම් හේතුවක් නිසායි වේදනාව උපදින්නේ. Tamanට ඕන නිසා බැරි වෙලාවත් වේදනාව Tamanගේ නම්. එහෙනම් මොකද වෙන්නේ? අපි හිතමු වේදනාව Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනද බැරිද? Tamanගේ දරුවෝ කාට විදිහට දින්න ඕනද? Tamanට. එහෙනම් Tamanගේ නම් යම් දෙයක් Tamanට ඕන විදිහට පවතින්න ඕන. ඒත් එහෙම වෙනවද? හේතුවක් හැදුනම ඊට අනුරූපව තමයි වේදනාව. අපිට කොච්චර සැප වේදනාව වුණා දුක් වේදනාවට හේතු හැදුනොත් සැප විඳින්න පුළුවන්ද? බැහැ. අපි සමහර දුක් වේදනා කොච්චර තියාගන්න හැදුවත් සැප වේදනාවට හේතු හැදුනොත් විනෝදේ සැප උපදින්නේ නැද්ද? පමණක් අය යම්කිසි අරමුණක් ආවම අඬනවා. දැන් එයාට ඕන අඬන්නමයි. ඒ සමහර ජෝකර් කෙනෙක් ඇවිල්ලා හිනස්සනකොට මොකද වෙන්නේ? අඬ හිනා වෙනවා. හේතුව. අර හේතු ටික හදිනකොට සැප උපදිනවා. අයිත් අර අරමුණ එනකොට දුක උපදිනවා. එතකොට මොකද වෙන්නේ? අඬ හිනා වෙනවා. ඒ වගේ අවස්ථාවට මොකද්ද වෙන්නේ? එහෙනම් අපිට අඬන්න ඕන උනත් දිගට අඬන්න බෑ. සැප වේදනාවට හේතු හැදුනොත් සැප උපදිනවා. සැප විඳින්න ඕන උනත් අපිට සැප විඳින්න බෑ. දුක් වේදනාවට හේතු හැදුනොත් දුක ඇති වෙනවා. මේ පන්තියේ නිදා ගන්න ඕන උනත් බකන් නිලාගෙන ඉන්න හේතු හැදුනොත් බකන් නිලාගෙන ඉන්නවාම තමයි. ඒ හේතුව මොකද? උපේක්ෂා වේදනාව උපදිනකොට නිකන් බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා හේතුවක් නිසා ඒ කියන්නේ මම මොකෝ කියන්නේ නැත්තේ ඉන්නතනේ. හේතුවක් නිසා උපදිනවා. හේතු නැතිවීමෙන් නැති වෙනවා. එහෙම තමයි වේදනාවේ ස්වභාවය. එනමුදු අපේ අදහස මොකද්ද? අතීතේ විඳ සියල්ල විඳේ කවුද? මම. ඒ දුක හෝ ඒ සතුට කාටද අයිති? මට. අද වර්තමානයේ යම් දුකක් විඳිනවා නම් සැපක් විඳිනවා ඒකත් කාගේද? මගේම තමයි. අනාගතෙත් විඳින්නේ කවුද? මමම තමයි. එහෙනම් ඒක මොකද්ද? බරපතල වරද්දා ගැනීම. සත්‍ය හේතුව දකින්න වෙනුවට අපේ බරපතල වරද්දා ගැනීම මනසේ තියෙනවා. ඒක පිනව වේදනාව පිළිබඳව මොකද්ද? දිට්ඨිය. ඒක මොකක් පිළිබඳව දිට්ඨියද? එහෙනම් පින්නනේ වේදනාව පිළිබඳව අල්මකුත් තියෙනවා. වේදනාව පිළිබඳව වරද්දා ගැනීමකුත් දෙකක්. ධර්මතා දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඊළාට තමයි අපි දන්න සංඥාවත් එමය. හිත අරමුණ ගන්න අරමුණ තමයි හඳුනා ගන්නෙ. අර වේදනාව වගේම ඒ හේතු වලින් තමයි සංඥා උපදින්නේ. ඒ හේතු නැතිවීමෙන් හඳුනා ගැනීම නැති වෙනවා. දැන් මේ පින්නතුන මේක පේනවද නැද්ද? හඳුනා ගන්න. දැන් පේනවද නැද්ද? නෑ. කොච්චර දැන් බලන්න ඕන බලන්න පුළුවන්ද? දැන් එහෙනම් මගේ බඩ කපාගෙන බලන්න ඕන. එහෙම බෑ. එහෙනම් අපි මේ හේතු හැදෙනකොට හඳුනා ගන්නවා. හේතු නැති වෙනකොට හඳුනා ගැනීම නැති වෙනවා. ඒයි සත්‍ය. එනමුදු අපේ දැඩි විශ්වාසයක් තියෙනවා. මොකක්ද? හඳුනාගත්තේ කවුද? හඳුනාගත්තොත් ඔබම. මොකද්ද? හඳුනා ගැනීම. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට පින්නතුනේ හඳුනා ගැනීම පින්නොත් දැඩි වරද්දා ගැනීමක් තියෙනවා. මොකද්ද? ඒ හඳුනාගන්නේ අතීතයේ හඳුනාගත සියල්ලම කවුද හඳුනාගත්තේ? මම. පුංචි කාලේ අනුරාධපුරේ බලන්න ගියේ කවුද? මම. පුංචි කාලේ ඉස්කෝලේ ට්‍රිප් එක ගියේ කවුද? මම. පුංචි කාලේදී පින්නතුනේ අතපය කැඩුනේ කාගේද? මගේ.
පුංචි කාලේ දුක් විඳේ කවුද? මම. පුංචි කාලේ මේ පාසල කාගේද? මගේ පාසල. පුංචි කාලේ අම්මා කාගේද? මගේ අම්මා. ඉතින් ආකාරයේ තියෙන. ඒ දේවල් අපි තාමත් හඳුනා ගන්නවද නැද්ද? හඳුනා. ඒ හඳුනා ගන්න සියල්ල හඳුනාගෙන තියෙන්නේ කවුද? මම කියලා හිතේ අදහසක් අපේ තියෙන. දැන් මේ ධර්මය අහන්නේ කවුද? ඒ දේවල් හඳුනාගන්නේ කවුද? කියන හැටි විතරක්. මේක තමයි කියන්නේ. ඕක තමයි කියන්නේ. එච්චර උගන්නලත් මේ පිනතුගේ වරද නෙවෙයි. දිට්ඨිය කියන්නේ බරපතල වරද්දා. මේ උගන්නන වෙලාවෙත් හිතන්නේ කවුරු හඳුනා ගන්නවයි කියලාද? මම හඳුනා ගන්නවා. ඇත්තට වෙන්නේ මොකක්ද? හේතු හැදෙනවා. හේතුවට සංඥාව උපදිනවා. ඒ හේතු නැතිවීමෙන් සංඥාව නැති. මේක තේරුනේ කාටද? මට. මේ තේරෙන්නේ නැත්තේ කාටද? මට. එමද හඳුනාගෙන ගැනීම පිළිබඳව බරපතල වරද්දා ගැනීම. අනාගතේ ලස්සන ලෝකය හෙටක් උදා වෙන හෙටින් උදා වෙන ලස්සන ලෝකේ හඳුනගන්නේ කවුද? මම. දැන් 8 වෙනිදා අපිට ඕනුණා වෙනසක්. වෙනස හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුද? මම. දැන් හඳුනාගෙන තියෙනව නේද? ඒ හඳුනාගත්තෙත් කවුද? ඒ හඳුනාගත්තෙත් කවුද? මම. අප්‍රේල් 23 වෙනිදා හඳුනාගන්නෙත් කවුද? ඔක තමයි වෙන දේ. එහෙනම් අපිට හේතු නිසා උපදින සංඥාව. ස්පර්ශයේ ප්‍රබල බලපෑමට නතුව උපදින සංඥාව. හිත ගන්න අරමුණ හඳුනා ගන්න සංඥාව. අපිට හිතෙනවා කවුරු හඳුනාගත්ත දෙයක් කියලායි. මට අයිති දෙයක් කියලා. මගේ දෙයක් කියලා. එහෙම අපිට අයිතිය ප්‍රකාශ කරත් හැම මොහොතකම අපිට ඒ අයිතිය නැති කරනවා. අපිට අයිතියක් ඕන නම් අපිට යම් දෙයක් අයිති නම් ඒක අපිට ඕන විදිහට පවතින්න ඕන. නමුත් හැමතිස්සෙම හඳුනා ගැනීම අපිට ඕන විදිහ. අපි ආස ලස්සන දේවල් හඳුනා ගන්නද? දුක හිතන දේවල් හඳුනා ගන්නද? නමුත් අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්ද? ලස්සන දේවල් හඳුනා ගන්න හේතු වැදුනම ලස්සන දේ හඳුනා ගන්න. දුක හිතෙන්න හේතු හඳුනා ගන්න හැදුනම දුක හිතන දේවල් හඳුනා ගන්න වෙනවා. රෝසමල් දකින්න හේතු වැදුනම රෝසමල් හඳුනා ගන්නවා. මලපහ දකින්න හේතු වැදුනම මලපහ හඳුනා ගන්නවා. නිදිමතේ ඉන්න අය බලන්න හේතු හැදුනම නිදිමතේ ඉන්න අය පේන්න හඳුනා ගන්න. ඒක තමයි වෙන්නේ. ඉතින් ආකාරයට පිනතුනේ මට ඕන මේ පිනතුනේ නැගිටවල තියාගන්න හඳුනා ගැනීම. එනමුදු නිදා ගන්න හේතු හැදුනොත් හඳුනා ගන්න වෙන්නේ කවුද? නිදා ගන්නවද? ඒ විදිය තමයි පින්නතුනේ. ඉතින් ඒ නිසා හේතුවක් නිසා සංඥා උපදිනවා. හේතු නැතිවීම නැති යනවා. නමුත් අපි අපේ මානසිකව තියෙන බරපතල වරද්දා ගැනීමක්. මොකද්ද? සංඥාව මම මගේ ආත්මීය දෙයක් කියලා. ඒක සංඥාව පිළිබඳව දිට්ඨිය. වරද්ද ගන්න කවුද? දිට්ඨිය. සත්‍ය වහන්නේ මෝහයෙන්. වරද්ද ගන්න මොකකින්ද? දිට්ඨිය. ඊළඟට තියෙන්නේ මොකද්ද පින්නතුනේ? ඊළඟට අපේ තියෙන බරපතල වරද්දා ගැනීම මොකද්ද? පුංචි කාලේ දුව පැන ඇවිද්දේ. ඒ නටා වෙල්ෙලියේ ගියේ. එතකොට ඒ පාසල් ගියේ. ඒ විභාගේ පාස් වුනේ. ඒ විදියට දුක් විඳේ. ඒ විදියට මහන්සිය ඉගෙන ගත්තේ කවුද? එහෙනම් සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව වරද්දා ගැනීමක් හිත ගන්න අරමුණකටයි චේතනාව උපදින්නේ. හිත ගන්න අරමුණකටයි චේතනාව උපදින්නේ. බුදුරජාණන් වහන්සේ බුදු කියනකොට සද්දා චේතනාව උපදිනවා. බුදුරජාණන් වහන්සේට බයිනකොට දේශසහගත චේතනාව උපදිනවා. එහෙනම් හේතුවක් නිසායි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. හේතු නැතිවීමෙන් මේ චේතනාව නැති වෙනවා. ඒකයි ඇත්ත. නමුත් අපිට අදහසක් තියෙනවා. ඒ ඇත්ත නෙමෙයි අපේ අදහස මොකද්ද? ඒ සියලුම කරපු දේ කරේ මම. දැන් කරන දේ කරන්නේ මම. ඉගෙන ගන්නෙත් අනේ ඵලයල්ල. දැන් මේ වෙලාවෙවත් මේකෙන් නිදහස් වෙලා හිතන්න පොඩ්ඩක් try එකක් දෙන්න. ඉගෙන ගන්නෙත් කවුද ඇහුවම මම. මම නෙවෙයි පිළිනේ. හේතු හැදෙනවා. හේතුවට යම්කිසි චේතනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි කොච්චර බරපතලද කියනවනම් මේ කියා දෙන්නෙත් එහෙම එකක් නෑ කියලා. ඒත් හිතෙන්නේ එහෙම දෙයක් තියෙයි කියලා. ඕක තමයි බරපතල වරද්දා ගැනීම. ඒක මොකද්ද? චේත සංස්කාර පිළිබඳව දිට්ඨි. ඊළාට තියෙන හිත. හිත නම් ඉතින් අනිත් ඔක්කොම නැතත් හිත නම් මගේම තමයි. කවදාවත් මම ඔබ දාලා යන්නේ නැහැ. එහෙම කියපු කී දෙනෙක් දාලා ගියාද? ඒයි හිත එයා හිතන්නේ කියනකොට හිත කාගේ කියලාද? මේ මගේ හිතීම තමයි මේ කියන්නේ. කැපුවත් මේක රත්තරන්. බලන්න ඕන කපලා තමයි. ඉතින් ඒ නිසා අපිට හිත පිළිබඳව හිත උපදින්නේ ඇයි? පිළිඳ හිත උපදින්න නම් අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්න ඕන? දසක කලාප තියෙන්න ඕන. හිතක් උපදින්න නම් මොකද්ද අනිවාර්යයෙන් මිනිස්සෙක්ගේ නම් තියෙන්න ඕන? දසක කලාප තියෙනවා. චක්කු විඥානෙ උපදින්නේ නැහැ චක්කු දසක කලාපය නැත්තම්. සෝත විඥානෙ උපදින්නේ නැහැ සෝත දසක කලාපය. දසක කලාපේ තියුණු පළියටත් හිත උපදින්නේ නැහැ. ඊළඟට මොකද්ද තියෙන්න ඕන? එතෙන්ට අරමුණක් එන්න ඕන. මොකක්ද එන්න ඕන? අරමුණ සෝත දසක කලාපය ඇවිල්ලා වර්ණ ඡායාව වදින්නම ඕන. ඒ වර්ණ ඡායාව වදින වර්ණ ඡායාව හිතට උපදින තරම් ශක්තියක් තියෙන්න ඕන. සද්දය ඇවිල්ලා කනේ වැදුණු පළියට හිත උපදින්නේ නැහැ. ඒ වදින සද්ද අරමුණ හිත උපදින්න තරම් බලයක් තියෙන්න
ඕන. ඉතින් ඔය එහෙනම් හිතක් උපදින්නේ තනියෙන් නෙවෙයි. හිතට හේතු හැදුනොත් තමයි හිත උපදින්නේ. එකක් තමයි හිත උපදින රූප භූමියක් වුණ. මොකක්ද ඕන? රූප. චක්කු දසය කලාප හෝ සෝත දසය කලාප හෝ ගාන දසය කලාප මොකක් හරි රූපයක් ඕන. ඊළඟ තමයි ඒ හිතක් උපදිනවා නම් උපදින්නම අරමුණක් එක්ක. මොකක් එක්කද උපදින්නේ? එන අරමුණක් නැතුව හිතක් උපදින්නේ නැහැ. එහෙනම් අපි හිතට තනියෙන් උපදින්නත් බෑ. තවත් සිතුවිලිත් ඕන. මොනවද ඕන? සිතුවිලි. සිතුවිලි නැතුව කිසිම හිතක් උපදින්නේ නැහැ. එහෙනම් හිතක් උපදින්න එක පැත්තකින් රූප භූමියක් තියෙන්න ඕන. එක පැත්තකින් සිතුවිලි තියෙන්න ඕන. ඒ හිතට අල්ලගන්න අරමුණක් තියෙන්න ඕන. එහෙනම් අපිට හිත කියන ධර්මතාවය උපදින්නේ මොකද්ද? සිතුවිලි කියන වේදනාව කියන එක පෙන්වන්න පුළුවන්ද? බෑ. අරූපී දෙයක්. සංඥාව කියන එක පෙන්වන්න පුළුවන්ද? බෑ. අරූපී දෙයක්. ඡන්දය කියන එක පෙන්වන්න පුළුවන්ද? පුළුවන් කතිරේ ගහලා. හැබැයි හිතේ ඇති වෙච්ච ඡන්දේ දන්නේ අරූපී දෙයක්. ඒ නිසා අපිට අරූපී දෙයක් අරූපී දේවල් වලට කියන අරූපී දේවල් නම් කරන්න විතරයි පුළුවන්. අරූපී දේවල් කරන්න පුළුවන් මොකද්ද? එහෙනම් සිතුවිලි කියන්නේ මොන ධර්මද? නාම ධර්ම. රූපය කියන්නේ මොන ධර්මද? රූප ධර්ම. එහෙනම් හිත උපදින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? නාම රූප ප්‍රත්‍යෙන්. නාම රූප ඇති විට හිත උපදී. නාම රූප නැති විට හිත නැති වෙයි. එතකොට වෙන අනිත් පැත්තෙන් ගියාම නාම රූප උපදින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? හිත. හිත නැතුව සිතුවිලි වලට උපදින්නේ නැහැ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා විඥානපච්චය නාම රූප. නාම රූප පච්චය විඥාන. එහෙම කේකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය. ඒ පටිච්චසමුප්පාද විස්තරයට තමයි දිගහැරලා ගන්න. නමුත් නියමෙටම කියන්නේ කොහොමද? බටමිටි හේතුව. දැන් බලන්න බටමිටි දෙකක් හේතු කරාට පස්සේ. පින්නතුනේ බටමිටි දෙකක් හේතු වෙලා තියෙනවා. එතකොට පින්නතුනේ එක බටමිටියක් කරනවා මොකද්ද වෙන්නේ අනිත් බටමිටිය? ඒ වෙලෙම වැටෙනවා. මේ බටමිටිය වැටෙනවා, මේ බටමිටිය වැටෙනවා, මේ බටමිටිය වැටෙනවා, මේ බටමිටිය. එහෙනම් මේ දෙන්නම තියෙන එකිනෙකාගේ උපකාරය. එහෙනම් නාම රූප තියෙන්නේ හිත උපකාර, විඥානේ උපකාරය, විඥානේ තියෙන්නේ නාම රූප. ඔකට කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යතාවය කියලා. එකිනෙකාට උපකාර කරගෙනමින් ජීවත් වෙනවා කියලා. ඒ නිසා පින්නතුනේ අන්නේ ඒව පස්සේ තව ඉස්සරහට විදර්ශනා කොටසදී කියලා දෙනවා. මේව අහලා තියෙන නිසා තමයි මම මේ කියන්නේ. මේක අර සූත්‍රේ නම නලකලාප සූත්‍රය. බටමිටි හේතුවෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. ඒතකොට පින්නතුනේ ඔන්න ඔය ආකාරයට නාමයත් රූපයත් නිසයි හිත උපදින්නේ. ඒකයි මෙතන ඕන. නමුත් අපි හිතන්නේ හිත කාගේ කියලාද? මගේ කියලා. ආහාර නිසයි ශරීරයේ තියෙන. අපි හිතන්නේ ශරීරය කාගේ කියලාද? ඒක හොඳටම තේරෙනවා. ඒක තේරෙනම දෙයන්නේ. එතනින් අල්ලගන්න, තේරෙන තැනින් අල්ලගන්න. අපි හිතන්නේ රූපය මගේ කියලා. ස්පර්ශය නිසයි මුල් කරගෙනයි වේදනාව උපදින්නේ. අපි හිතන්නේ කාගේ කියලායි වේදනාව මගේ කියලා. හේතුවක් නිසයි සංඥා උපදින්නේ. අපි හිතන්නේ කාගේ කියලාද? මගේ කියලා. හේතුවක් නිසයි ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. අපි හිතන්නේ සියලු සංස්කාර කාගේ කියලාද? මගේ කියලා. නාම රූප නිසයි විඥානේ උපදින්නේ. අපි හිතන්නේ නාම රූප නිසා උපදින විඥානේ කාගේ කියලාද? ඒක නාම රූප නිසා උපදින විඥානේ ගැන බරපතල වරද්දා ගැනීම. ඒක මොකක් පිළිබඳව වරද්දා ගැනීමද? සිත පිළිබඳව වරද්දා ගැනීම. විඥාන ස්කන්ධය පිළිබඳව එහෙනම් මොකද්ද? දිට්ඨිය. එහෙනම් අතීත, අනාගත, වර්තමාන ත්‍රිකාලයේ පිළිබඳව පංචස්කන්ධය ගැන වරද්දා ගැනීමක් තියෙනවද නැද්ද? තියෙනවා. පින්නතුනේ අපි කියමු ගෙදරට ඉන්නවා සිරිපාල කියලා කෙනෙක්. කවුද ඉන්නේ ගෙදර? සිරිපාල. එයා කඩේ ගාවට ගියාම එයාට කියන්නේ මහත්තයා කියලා. වැඩපළට ගියාම කියන්නේ මොකද්ද? ලොකු මහත්තයා කියලා. ලොකු මහත්තයා කිව්වත්, මහත්තයා කිව්වත්, සිරිපාල කිව්වත් ඒ තුනේම කියන්නේ කාටද? එකම පුද්ගලයෙක්ට. එහෙනම් පින්දුනේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේකට කියනවා පංචස්කන්ධයක් කියලා. මේවට කියන්නේ මොකද්ද? පංචස්කන්ධයක්. පංචස්කන්ධයට සමාන වචනයක් තමයි සක්කාය. මොකද්ද වචනේ? සක්කාය. පිනේ සක්කාය කිව්වත් එකයි, පංචස්කන්ධය කිව්වත් එකයි. ඒ කියන්නේ සිරිපාල කිව්වත් එකයි, මහත්ය කිව්වත් එකයි. පංචස්කන්ධය කියලා කිව්වත් එකයි, සක්කාය කිව්වත් එකයි. එහෙනම් පංචස්කන්ධයේ වරද්දා ගැනීම, පංචස්කන්ධය පිළිබඳව දිට්ඨිය. පංචස්කන්ධයට සමාන වචනයක් තමයි සක්කාය. එහෙනම් ඒකට කියන්නේ මොකද්ද? පංචස්කන්ධය පිළිබඳව වරද්දා ගැනීමට බුදුරජාණන් වහන්සේ කියන්නේ සක්කාය දිට්ඨිය. එහෙනම් සතර අපායට යන ප්‍රබලම හේතුව මොකද්ද? සක්කාය දිට්ඨිය. සතර අපායට යන ප්‍රබලම හේතුව මොකද්ද? සක්කාය දිට්ඨිය. මොකක් පිළිබඳව? දැන් අපිට මිත්‍යා දෘෂ්ටිය නැහැනේ. අපි කර්ම ඵලය පිළිගන්නවා. අපි දිට්ඨි චෛතසිකයෙන් පැනනගෙන මිත්‍යා දෘෂ්ටිය අයින් වෙලා. අපිට 260ක් දෘෂ්ටි වලින් එක වෙලාවට එක දෘෂ්ටි වැටෙනවා. එතකොට පින්නතුනේ ඒවෙන් අපිට චුට්ටි දේවල් දැන් අපිට තියෙන ප්‍රබලම ප්‍රශ්නේ මොකද්ද? අරවනේ උච්ඡේද සාස්ත්‍රත දෘෂ්ටි නෙමෙයි අපිට තියෙන ප්‍රබලම පස්සේ මොන දෘෂ්ටියද? සක්කාය දෘෂ්ටිය. දිට්ඨි චෛතසිකයෙන් හදන මොන දෘෂ්ටියද? සක්කාය දෘෂ්ටිය. කොහොමද ඒක හදන්නේ? තමන්ට අයිති නැති හේතු නිසා උපදින පංචස්කන්ධය තමන්ගේ කියලා විශ්වාස කිරීම. දැන් උදාහරණයක් අපි කියමු. උදාහරණයක්
අපි කියමු පිනෝ බෝලයක් යම්කිසි බෝලයක් තිබිලා යම්කිසි හුලඟක් නිසා බෝලය පෙරලෙනවා. එතකොට මේ බෝලය පෙරලෙන්නේ යම්කිසි හේතුවක් නිසා. එතකොට අපි හිතුවොත් ඒ බෝලය හිතුවොත් මෙහෙම මේ බෝලය පෙරලෙන බෝලය මමයි කියලා. පෙරලෙන්නේ මට ඕන විදියට කියලා හිතුවොත් ඒ බෝලේ හිතන දේ හරිද? නම් මේ බෝල හිතන දේ වැරදි. බෝලය පෙරලෙන්නේ හුලඟක් හේතුවෙන් පින්නතුනේ. හුලඟ ප්‍රත්‍යේ. නමුත් මේ බෝලයට හිතනොත් මේ පෙරලෙන්නේ මම නිසා කියලා වැරදි. ඒ නිසා අපිට ආහාර නිසා පවතින මේ ශරීරය මොකක්ද? මමයි මගේ කියලා ගන්න එක බරපතල වැරද්දා. පින්නතුනේ මේ ඔන්න ඊළඟට මේ සක්කාය දිට්ඨිය සතර අපායට වැටෙන විදිය. මේක මේ පිටුන් ජීවිතේ පළවෙනි වතාවට සමහරට අහලා ඇත්තේ. කොහොමද සක්කාය දිට්ඨිය සතර අපායට සත්වයා ඇද දමන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යන සත්වයාට මහගෙදර මොකද්ද? නිරය. කොහොමද සත්වයා නිරයට සක්කාය දිට්ඨියෙන් ඇද දමන්නේ? බලන්න දැන් මෝහයෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ මෝහය නැති කරන්න කියලා නෙවෙයි. මොකක් නැති කරන්න කියලාද? දිට්ඨිය නැති කරන්න කියලා. දිට්ඨිය නැති වුණොත් වරද්ද ගන්න ස්වභාවය ඉවරයි. වේදනාව නැතුනොත් විඳින ස්වභාවය ඉවරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියන්නේ ඔබලාට බරපතලම දේ මොන දේද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? පංචස්කන්ධය පිළිබඳව වරද්දා ගැනීම. ඒක තමයි සක්කාය. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේක පළවෙනි වතාවට ජීවිතේ සමහර කෙනෙක්ට ඇහෙන නිසා හිතේ මහා මේක දාර්ශනික විස්තරයක්. එහෙම එකක් නෙමෙයි. මේ කියන්නේ ඔබගේ හිත ගැන. ඔබ දැන් මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න ගියාට පස්සේ පොතේ ලියලා DVD එකේ ගහලා තේරුම් ගන්න හදන්න පුළුවන්ද? බෑ. කොහොමද තේරුම් ගන්න තියෙන්නේ? කොහොමද තමන් විසින් තේරුම් ගන්නේ? ඔබට උදේ නැගිට වෙලා ඉඳලා හැන්ද වෙනකන් හිතෙන රූපේ කාගේ කියලායි? මම තමයි. මේ වේදනාව කාගේ තමයිද? උඹලා හින්දා මේ වේදනාව හටගත්තේ මට. අන්නේ තමයි සක්කාය දිට්ඨිය. පොතේ පතේ යොන්නේ. තමන්ගේ හිතේ හැමතිස්සෙම උපදිනව මොකද්ද? මේ රූපය මගුල් ගෙදර ගෙනියන මේ රූපේ කාගේද? මගේ. මේ අභිධර්ම පන්තිය බලන්න ගෙනියන මේ රූපේ කාගේද? මගේ. ගෙදර ගෙනියන මේ රූපේ කාගේද? මගේ. මේ කවුරු හරි ගැහුවොත් හිතන්නේ කාට ගැහුවා කියලාද? මට ගැහුවා කියලා. අන්නේ පැන නගින්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. එහෙනම් ඒ වෙලාවට මොකද්ද දැන් කොහොමද දැන් මේ පින්නතුන් ඒ වෙලාවට ඊතර වෙන්නේ? ඊට පස්සේ ඇත්ත කල්පනා කරන්න පටන් ගන්නවා. මොකක් කල්පනා කරන්න පටන් ගන්නවද? ඇත්ත කොහොමද කල්පනා කරන්නේ? හරි රූපය මගේ නම් කියලා තර්කයක් හදනවා. රූපය මගේ නම් මට ඕන විදිහට තිවියක්. ඒත් එහෙම වෙයිද? නෑ කියලා ඔප්පු කර ගන්න ඕන කොහොමද? ගැහුවනම් දඩාස් ගාලා අත කොහේ හරි ගහක හරි ගලක හරි තේරෙනවා මගේ නෙවෙයි කියලා. ඉතින් එහෙම තමයි. එහෙම ඕනේ නෑ. එහෙම කොහොමද? ඊට බලනවා කොහොමද ඇත්තට රූපය තින්නේ? කෑම කන්න ඕන, බෙහෙත් ගන්න ඕන, අවශ්‍ය උෂ්ණත්වය පවතින්න ඕන. ඒ සියලු හේතුවෙන් තමයි මේ රූපය තියෙන්නේ. එහෙනම් මේ මමයි මගේ කියන්නේ මේ මොකද්ද? වරද්දා ගැනීමක්. කාරණේ හරියට තේරුම් ගැනීමක් නෙවෙයි. එහෙනම් මේක රූපය පිළිබඳව දිට්ඨිය. වරද්දා ගැනීම. ඊළාට එනවා ලොකු සැප වේදනා වලට දුක් විඳින වෙලාවට කවුද මේ දුක් විඳින්නේ? මම. ඊට පස්සේ බලන්න ඕන ඇයි දුක් විඳින්නේ? ඒ අරමුණ හිතට ආවේ නැත්තම් දුක හට ගන්නවද? නැහැ. එහෙනම් එකක් වේදනාව උපදින්න එකක් තමයි අරමුණ. ඊට පස්සේ ඇයි මේක දුක මට මෙච්චර මගේ මහත් වෙන මීට වඩා වැඩි. එහෙනම් මේකට ප්‍රබල මේ වේදනාව වෙනසට බලපාන්නේ මොකද්ද? ස්පර්ශය. එහෙනම් ඒ හේතුනේ මේ වේදනාව පවතින්නේ. ඒ හේතු නැතුණාම මේ වේදනාව නැති වෙනවා. එහෙනම් මම මේ කල්පනා කරන වේදනාව මගේ කියලා මොකද්ද? මේ වේදනාව පිළිබඳව වරද්දා ගැනීම. එහෙම කල්පනා කරනකොට දුක් වේදනාව නැති වෙනවද නැද්ද? එහෙම කල්පනා කරනකොට දුක් වේදනාව නැති වෙනවද නැද්ද? දෙපිස්සු එහෙම නැති වෙන්නේ නැහැ. හේතු පවතින කාක්කල් වේදනාව බව තියෙනවා. එහෙම කල්පනා කරලා වේදනාව නැති වෙනවා නියමයිනේ. එහෙනම් මට තමයි වැඩිම වේදනාව නැති වෙන්න ඕන. නමුත් පින වේදනාව උපදිනවා. පිනතර ඒ මොකද වේදනාව උපදින්නේ? හේතු හැදෙනකොට වේදනාව උපදිනවා. හේතු නැතිවීම වේදනාව නැති වෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. නැත්තම් අරම කල්පනා කරලා වේදනාව නැති කරා මල කෙලියයිනේ. තුවාලයක් ඇදිච්චාම අරම කල්පනා කරනවා වැඩේ හරියටම ඒ හේතුව නැති කරනකම් ඒ වේදනාව නැත කරන්න බෑ. මොකද හේතුවක් නිසා උපදිනව නම් ඒ හේතු නැතිවීමෙන් නැති වී යන්න ඕන. ආහාර නිසා ශරීරය තීනව නම් ආහාර අඩු නැතිවීමෙන් තමයි ශරීර කුඩුව නැති වෙන්නේ. ඊට පාත්ත ගන්න බැරි වෙන්නේ. ඒ නිසා අපිනතුනේ එහෙම කල්පනා කරා කියලා වේදනාව නැති වෙන්නේ නැහැ. වේදනාව කියලා ධර්මතාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. වේදනාව කියලා ධර්මතාවයක් තියෙනවා. හැබැයි මම මගේ ආත්මය කියලා ධර්මතාවයක් නැහැ. ඒක වරද්දා ගැනීම. ඒක අකුසලයක්. වේදනාව කියලා එකක් නැහැ කියලා හිතන්න එපා. වේදනාව කියලා ධර්මතාවයක් උපදිනවා කියලා තමයි මේ සති 18ක් තිස්සේ ඉගැන්නුවේ. හැබැයි මොකද්ද නැත්තේ? මම මගේ ආත්මය කියලා දෙයක් නැහැ. එහෙම අදහසක්, එහෙම දෙයක් නැති වුණාට අපිට එහෙම අදහසක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒක මොකද්ද? බරපතල වරද්දා බුදුරජාණන් වහන්සේ වේදනාව නැති කරන්න කියලා නැහැ. මොකද්ද නැති කරන්න කියලා තියෙන්නේ? වරද්දා ගැනීමෙන් අයින් වෙන. නිවැරදි දේ තේරුම් ගන්න. හරි දේ තේරුම් ගන්න. වැරදි අදහසෙන් අයින් වෙන්න. බෝලේ පෙරෙන්නේ හුලඟ නිසා.
ඒක මේ මම පෙරණෙනවා නෙවෙයි. ඒ නිසා පින්නතුනි ඒ ආකාරයට පින්නතුනි ජීවිතය ගැන කල්පනා කරන්න. ඔන්න ඔය විදිහට යම් කෙනෙක් කල්පනා කළා වරද්දා ගැනීමෙන් සදාහටම නිදහස් වෙන දවසේ ඔහු පෙර බලපු විදිහට නෙවෙයි ලෝකයේ දිහා බලන්නේ. හැබැයි එහෙම බැලුවා කියලා ඔහුගේ වේදනාවල අඩුවීමක් නැහැ. ඔහුගේ රාගයේ අඩුවීමක් නැහැ. ඔහුගේ දේශයේ අඩුවීමකුත් නැහැ. ඔහු රාග දේශ මොහ වලින් තාම නිදහස් වුණේ නැහැ. ඔහු නිදහස් වුණේ මොකද්ද? වරද්දා ගැනීම. එහෙනම් ඔහුට නැති වෙන්නේ මොකද්ද? දිට්ඨිය. දිට්ඨිය නැති වෙන්නේ. රාග ලෝභ දේශ තාම උපදිනවා. හැබැයි එන්න පින්නතුනේ ලෝභ දේශ අඩු කරගන්නවා. ඇයි අඩු කරගන්නේ? දැන් අපි යම් කිසි දෙයකට දැඩිව ලෝභ කරන්නේ හේතුව මොකද්ද? ඒක මගේ කියලා හිතන නිසා. නිසා එන්න ඔහුට ලෝභය අඩු වෙන එකයි බුදුරජාණන් වහන්සේ අර මුලින් කිව්වේ කෙනෙක් සෝතාපන්න කෙනාට සක්කාය දිට්ඨිය උපදින්නේ නැහැ. අන්න ඔහුගේ මොකද්ද වෙන්නේ? ඔහුට තව ගියොත් දුක් විඳින තියෙන්නේ අර ලෝභ දේශ මොහ ඉතුරු වෙන තාක්කල් පමණ. ඒකත් වැඩි කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහු සංසාරයේ ගියා නම් මේ වරද්දා ගැනීම තුල ඔහුට මේ සාගරයේ වගේ දුක් විඳින්න වෙනවා. ඔහුට දැන් තියෙන සාසුළු දුක් විඳීම. ඒතර පින්නතේ ඔබට තේරෙනවා කොහොමද ඊළඟ දේ තමයි වැදගත්ම දේ කොහොමද සක්කාය දිට්ඨිය සතර අපායට ඇද දමන්නේ කියන ප්‍රශ්නේ. පින්නත රූපය මමන රූපය මගේ කියලා අපි කොච්චර හිතුවත් විශ්වාස කරන්නේ දැන් මේ කොච්චර ඉගැන්නුවත් අපිට ඇති තියෙන විශ්වාසය මොකද්ද? මොකද්ද වරද්ද? රූපය මගේම හාමුදුරුවෝ ලේ රහ වෙනකන් කියන්නේ. ඒක මගේම තමයි. ඒක වෙන මොකද? එහෙම අදහසක් තියෙනවා. මගේ රූපය නම් මගේ මේ රූපේ මට අයිති නම් ඒක රැක ගන්න ඕනද අත්හරින්න ඕනද? Tamanට අයිති දේවල් රැක ගන්න ඕනද අත්හරින්න ඕනද? අත්හරින්න නෙවෙයි රැක ගන්න ඕන කියලා අදහස එනවා. එතකොට පින්වල යමක් රැක ගන්න Tamanට අයිති දේවල් රැක ගන්න බොරුවක් කියන්න උනොත් නොකිය ඉන්නවද කියනවද? කියනවද ඊයනේ? කියනවා. ඇයි කියන්නේ? බොරුව නොකියුවොත් Tamanට අයිති දෙයක් නැති වෙලා යනවා. හැබැයි සෝතාපන්න පුද්ගලයාට වරද්දා ගැනීම නැහැ. එහෙනම් ඔහු Tamanට අයිති නැති දෙයක් වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. ඒකයි වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ පිළිගන්න. හදිස්සියෙන් හරි කියවුනොත් ඔහුට අග්ගාලා ඔහුට මතක් වෙනවා මොකද්ද? මේ Tamanට අයිති දෙයකට නැති දෙයකට තමයි මේ දේ කිව්වේ. දැන් අපි බොරු කියනවා. අපිට මතක් වෙනවා බොරු කිව්වා කියලා. අයි නිවැරදි වෙනවද? හාපෝ තියෙන සේවරම දේවල් ඉවරයි. ඇයි Tamanට අයිති දෙයක් තියෙයි කියලා හිතෙනවා. අන්න ඒකයි තියෙන අදහස පින්නතුනේ. ඒ නිසා බොරුව කියන්නේ දරපතල අකුසලයක්. කොහාටද ඇදෙන්නේ? සතර අපාය. ශරීරය තමන්ගේ. එහෙනම් මේ ශරීරයට කවුරු හරි ගැහුවොත් ඔහුට අපි පෙරලා ගහන්න ඕනද නැද්ද? ගහන්න බැරි නම් මරලා හරි මගේ ශරීරය තියාගන්න ඕන. සෝතාපන්න පුද්ගලයාට අදහස තියෙන්නේ මේ ආහාර හේතු වෙනුයි ශරීරයේ තියෙන්නේ. ඒකෙත් මම මගේ ආත්මය කියලා දෙයක් නෑ. ඒ නිසා ඔහුට පරිස්සම් කරන්න 아무තු දෙයක්. ඒ නිසා ඔහුට සත්ත්ව ඝාතනය නිකම්ම වළකින්න පුළුවන්. ඉතින් රූපය මම මගේ ආත්මයයි කියලා හිතනකොට මේක රැක ගන්න පස්පවුම කඩන්න වුණොත් කඩනවද නැද්ද? කඩනවා පිටුතර ඕන කෙනෙක් කඩනවා. කඩන්න වුණොත් කඩනවා. නැත්තම් කඩන්නේ? දැන් කඩන්නේ නැත්තම් කඩන්නේ මොකටද? නිකන් රැකිලා තියනවා නම් කඩන්න දෙයක්. මේක රැක ගැනීමේ යම් අවස්ථාව බරපතල අරගලයක් හටගත්තොත් 31 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි 100 වෙනි සංශෝධනය ගෙනාලා හරි මේ පස්පවුම ටික කඩනවා පිටුතර. ඒක ධර්මතාවයක් වශයෙන් නිකම්ම සිද්ධ වෙන දෙයක්. අපි සමහර දේවල් බොරු කියන්නේ එකට කියන්න දෙයක් නැති නිසා. ඔව් බරපතලව මේක බේරා ගන්න තැනක් આવොත් ඒ වෙලාවට නම් ඒ කියවෙන්නේ ඇයි? මේ පහ තමන්ගේ කියලා හිතන. නමුත් සෝතාපන්න පුද්ගලයාට එහෙම අදහසක් නැහැ. ඌට තියෙන්නේ මේ හේතු ප්‍රත්‍ය වැටහෙනවා. ඌට ධම්මැස තියෙනවා. ධම්මැස කියන්නේ මොකද? හේතුඵල ධහම පිළිබඳව අවබෝධය ඌට තියෙනවා. ඒ නිසා පින්නදී මේ පංචස්කන්ධය තමන්ට අයිති නැති පංචස්කන්ධය තමන්ගේයි කියලා හිතන මේ දිට්ඨිය නිසා සත්වයා වැඩිපුරම නැඹුරු වෙන්නේ අකුසල් කරන්නද කුසල් කරන්නද? අකුසල් කරන්න. අකුසලයේ බර කොහාටද? සතර අපායට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යන සත්වයාට නිරය මහා ගෙදරකි කියලා. එහෙනම් පින්නතුනි සෝතාපන්න පුද්ගලයා මුලින්ම වෙන්නේ මොකද්ද? සතර අපායෙන් නිදහස් වෙනවා. මොකකින්ද නිදහස් වෙන්නේ? සතර අපායෙන් නිදහස් වෙනවා. මොකද ඔහුට ඊළඟට හිත ගන්න අරමුණු වලට ඒ තරම් බරපතල අකුසල් හදන්න පුළුවන් කම සතර අපායට ගෙනියන අකුසල් ගණයට පත් කරන්න බෑ. මොකද සම්පූර්ණ වරද්දා ගැනීමෙන් නිදහස් වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් යම් මොහතක සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා නම් ඔහු ඒ අවස්ථාවේම සතර අපායෙන් නිදහස් වෙනවා. ඒ දෙකම එකට සිද්ධ වෙන දෙයක්. සක්කාය දිට්ඨිය නැති වෙන මොහොතේ මේ සතර අපායෙන් නිදහස් වෙන්නේ. ඒක තේරුම් ගන්න මෙහෙමයි. ඉර පායන මොහොතේමයි ආලෝකය ඇති වෙන්නේ. ඉර පායන මොහොතේම ආලෝකය ඇති වෙනවා. ඒතකොට පිළිදේ ඉර පෑවුවට පස්සේ ආලෝකය නව නෙවෙයි අන්ධකාරය නැති වෙනව නෙවෙයි. අන්ධකාරය නැති වෙන්නේ ඉර පායන මොහොතේමයි. මේ දෙකම අන්ධකාරය නැති වෙන්නේ ආලෝකය උදා වෙන්නේ දෙකම එකට. ඒ වගේ තමයි කෙනෙක් මේ බරපතල වරද්දා ගැනීමෙන් නැති වෙන තැනම සංසාරික දුක් විඳින සතර අපා ගමන නිදහස් දෙකම එක මොහොතේ සිද්ධ වෙනවා. ඒක මහා පුදුම වාසනාවක්.
ඔබට තාමත් මේ සතර අපා බය තේරෙන්නේ නැත්තම් මම මගේ ආත්මය කියලා දිග දිගට හිතාගෙන යනවා. දැන් මේ පින්නතුන්ට කිව්වේ මොකක්ද? ලෝභය අත්තරින්න නෙවෙයි. ද්වේෂය අත්තරින්න. දැන් මේ පින්නතුන්ට මොකද්ද කිව්වේ? වරද්දා ගැනීමෙන් ඉස්සෙල්ලා නිදහස් වෙන්න ඕන. ඉස්සෙල්ලා ලෝභ දේශ වලින් නිදහස් වෙන්න නෙවෙයි try කරන්න ඕන. මොකද්ද? වරද්දා ගැනීමෙන් නිදහස් වෙන්න තමයි try. මොකද මේ වරද්දා ගැනීම නිසා තමයි මේ සංසාර ගමන ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බලු පැටියෙක් ඉන්නවා කියනවා. බලු කුක්කේ. ඒ බලු කුක්ක දන්වැලක බැඳලා තියෙන්නේ. ඒ කුළුබක්කා දන්වැලක බැඳලා තියෙන්නේ. එතකොට පින්නතුන් මොකද්ද? ඒ බලු කුක්ක මේ බලු කුක්කට යන්න පුළුවන් කොච්චර ප්‍රමාණයටද? දන්වැලේ ප්‍රමාණයට විතරයි. දන්වැලේ දිගට එහා උහුට අඩියක්වත් තියන්න පුළුවන් කම නැහැ. එතකොට පින්න උහුට උඩ පනින්න පුළුවන් කොයි ප්‍රමාණයටද? දන්වැලේ. පොළොව යටට ගියොත් යන්න පුළුවන් හාරුව. දන්වැලේ දිගට හාර ගන්න පුළුවන් ඊට එහාට යන්න පුළුවන් කම නැහැ. එහෙනම් ඒ බැඳපු බලු කුක්කට දන්වැලේ එහාට කිසිම ගමනක් නැහැ. අපිත් බලු කුක්ක තමයි සංසාරේ. අපි බැඳලා තියෙන්නේ මොන දන්වැලෙන්ද? සක්කාය දිට්ඨිය කියන දන්වැලෙන්. අපිට මේ ලෝක වලින් එහාට ගමනක් සක්කාය දිට්ඨිය කඩපු ගමන් මොකද එහෙනම් කඩන්නේ? දන්වැල කඩනවා. දන්වැල කඩපු ගමම සර්කල් එකෙන් පිටට අන්න ඒ අවස්ථාව තමයි ලෝකෙන් එතර වුණා කියන්නේ. ලෝකෝත්තරයි. ලෝකෙන් එතර වුණා. දන්වැලේ ඉන්න ගමන් ලෝකය තුල ඒ දේවල් විතරයි. දන්වැල කැඩින මොහොතේම ලෝකෙන් එතරට පණිනවා. පැන්නත් තාම අර ලෝකෙට ආසාවක් තියෙනවා. ඒ නිසා ඒ ආසාව ගෙවා ගන්න ටික කාලයක් යනවා. ටික කාලයක් යනවා. සමහර අය රහතන් වහන්සේලා ඊළඟ ෂණේ කීපෙම උදා කරගන්න. සමහර අයට රහත් වෙන්න ටික කාලයක් යනවා. එනමුත් අනිවාර්යයෙන්ම රහත් නොයිකයි නතර කරන්න කාටවත් පුළුවන් කම නැහැ. කඩ දන්වැල කඩලා එලව බලලා ඉවරයි. ඒ නිසා අපිට එලව බලා ගන්න නැහැ මුලින්ම ඕන. මුලින්ම එලවට යන්න නෙවෙයි ඕන. මොකද එලව බලා ගන්න. එලව මොන වගේද කියලා. එලව බලා ගන්න බෑ. දන්වැල තියෙන අනිවාර්යයෙන්ම දන්වැල කඩන්න ඕන. දන්වැල තමයි මොකද්ද? සක්කාය. ඒක වචනයක් නෙවෙයි. ඒ වචනේ දවස් 30 මේ ඉගෙන ගන්න මොහොත 30ත් මේ ඉගෙන ගන්නේ කවුද? මම. නිදාගන්නේ කවුද? අනේ දෙයියනේ ඒත් එනව නේද? අන්න පින දෙය නිසා මම කියන ওই අදහස නැති වෙන්නකම් අර සත්‍ය හිතන්න ඕන. මේ හිතන කොටත් ඒත් එනවා. ඒත් මේ ඉදිරියට මේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේශනා විදර්ශනාත්මක දේශනා පින්නතුන් උගන්වනවා. ඉතින් මේ පින්නතුන් අද විශාල භාගයක් ඇති උනේ. හේතුව එකක් තමයි අපි සක්කාය දිට්ඨිය කියලා මුළු ජීවිත කාලෙම අහනවා. හැබැයි කවුරුවත් ඇහුවොත් ඕක තේරුම දන්නේ කී දෙනා? දන්න කෙනාත් හරියට තේරුම් අරගෙන නැහැ. ඒ නිසා මම මේ පින්නතුන් කෙලින්ම ප්‍රශ්න කරේ නැහැ. එහෙම අවශ්‍ය නැහැනේ. නිසා මේ පින්නතුන් කියලා දීපු දේ මේ දෙක හොඳට තේරුම් ගන්න. මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන්නේ පොතේ පතේ ලියන දෙයක් නෙවෙයි. මේක 20 ආකාරයකට විස්තර කරන්න පුළුවන්. මම මේ කරපු විස්තරය තුළ 20 ආකාරයම තියෙනවා. එහෙනම් 20 ආකාරයක් කියලා තවත් පටලවා ගන්න ඕනේ මේ දේ මේ අතීත අනාගත තුනට සම්බන්ධ කරාම 20 ආකාරයම තියෙනවා. එතකොට පින්නතුනි මොකක්ද වෙන්නේ? කොහොමද තේරුම් ගන්නේ? ඔබට රූපය මමයි කියලා හිතනකොට ඒ තමයි සක්කාය දිට්ඨිය. ඔබට වේදනාව මමයි කියලා අදහස් එනකොට මේක තමයි සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ බලන්න ඕනේ හේතුව. හේතුව බලනකොට තේරෙනවා ඒක දෙයියනේ මම නෙවෙයි. ඒත් මමයි කියලා හිතනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? නොකයින්. වැඩේ හරියටම හරියනවා. සතියක් නොකයින්. අන්න එතකොට වැඩේ හරියටම හරියනවා. ඒත් මේ කියපු දේ තේරෙන්නේ නැත්නම් එහෙම කරන්නේ. ඒ නිසා පින්නතුනේ මේ වැදගත් ඉගැන්වීම අද ওই දිනු chart එක හැමෝටම ලැබුණේ. ඉතින් මම මේ කියන්නේ දැන් මේ අමිත් මහත්මයා මේ ගෙදරින්ම කළා දෙනෝනේ. ඒ අයට තමයි හැමදාම මේ පින අයිති වෙන්නේ. තව කාට හරි ඕන නම් මේ chart එක ගහලා අනිත් අයට පූජා කරන්න පුළුවන්. ඒක ගහලා අපිට සල්ලි වලට ගෙනත් දෙන්නත් පුළුවන්. එහෙම ඕනේ නැහනේ. දැන් මේ වගේ දෙයකින් අපි මේ වගේ පන්තියක් අවසන් වෙනකොට ඒක හුදෙක් එක පන්තියක් විතරක් නෙවෙයි වෙන්න ඕන. තවත් අනිත් අයට උපකාර කරන්න මනසක්වත් ඇති වෙන්න ඕන. තමන් හරි හම්බ කරන දෙයින් හෝ තමන්ගේ වචනයකින් හෝ තමන්ගේ යම් සිතුමකින් පැතුමකින් හෝ අන් අයට උපකාර කරන වෙනස් වීමක් තියෙන්න ඕන. නැත්තම් මේ මෙච්චර උග්‍ර රහ ලේ රහ වෙනකන් කඩාගත්තු මේ ඉගැන්වීමේ ඇති වැඩක් නෑ. හුදෙක් මේ පින්නතුන් යම් කිසි විෂයක් ඉගෙනගෙන ගියා විතරක් නම් ඒකේ කිසි මානසික පරිවර්තනයක් නෑ. ඒ නිසා පින්නතුනි ඒක ආකාරයට අනිත් අයට උපකාර කරන්න කෙනෙක්ට ඕන නම් ඔය ප්‍රෙෂර් එකක් වගේ තියෙනවා. ඔක ගහලා මුළු පන්තියටම බෙදන්න පුළුවන්. ඒක යාට ලොකු පිනක්. මොකද කෙනෙක්ට ඕක පින්නතුනි අවුරුදු ගාණක් පාඩම් කරලා මතක තියාගන්න ඕන දෙයක් ඕක තුල තියෙනවා. දැන් වෙලාව කීයද? අටහමාරයි. එහෙනම් පිළිතුරු තව දේවල් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. මේ පන්තියේ කාලය තමයි රැ වෙන එක. නැත්තම් මේ වගේ සක්කාය දිට්ඨිය නුවර විස්තර කරන දවසේ තව උපමා ගොඩාක් තියෙනවා. පැය 3මාරක් ගන්නවා. මහරගම විස්තර කරන දවසේ පැය 3යි. නමුත් මෙහෙදී එහෙම කරන්න බෑ. මොකද මේ විස්තරය අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ නැහැ කියන්නේ තව පැති වලින් පෙන්නුවම තමයි මේක හොඳටම මනසට පේන්නේ. ඒ නමුදු අවශ්‍ය දේ පෙන්නලා තියෙනවා.
මේකට අවශ්‍ය උපමා උදාහරණ තව ගණනාවක් කියන්න පුළුවන්. නමුත් ඒවා පින්නතුනේ මෙහෙමයි. ලබන සතිය ලබන සතිය ඇත්තටම එන්න පුළුවන් කමකට එනව නෙවෙයි. මේ පන්තියේ පින්නතුනේ මේ වීඩියෝ කරන එක ගොඩාක් ලෝකේ පුරා බලන නිසායි මම ඇත්තටම එන්නේ. අනිත් එක මේ පින්නතුන් හොඳින් ඉගෙන ගන්න නිසා. අනිත් පන්තිය හැම එකක්ම වගේ පින්නතුනේ නිවාඩු දුන්නා. නිවාඩු දුන්නේ මාර්තු 25 ඉඳලා 30 වෙනකන් ගාල්ලේ පින්නතුනේ එක දිගට භාවනා වැඩසටහන් 50 අවුරුදු දෙකක් තිස්සේ භාවනා මධ්‍යස්ථානයේ හැදුවේ. මේ ධර්මතාවයේ බොහෝ අයට හිත සමාධියකටපත් කරලා උගන්වන්න ඕන නිසා. මොකද මේ උගන්වන ඉගැන්වීම හිත සමාධිවත්ම තියුණ නම් ඉතා පහසුයි උගන්වන්න. කියනකොටම වැටහිලා හිත කැපි කැපි සමාධියදී පේනවා. නමුත් මේ අවස්ථාවේ මේ පිරිතුන් ගෙදර දොර වැඩ කටයුතු කළා. හිත විවිධ පැත්තවලට අරමුණු අරගෙන අවිල පුංචි ඒකාග්‍රතාවකින් තමයි මේව අරමුණු කරන්නේ. ඒකට එකපාරටම තේරෙන්නේ නැහැ. මොකද එකපාරටම තේරෙන්න ඕන බලවත් ඒකාග්‍රතාවයක් ඒ හිතේ නැහැ. මොකද මේ අභිධර්මය බුරුම රටේ ඉස්සර උගන්වනකොට අනිවාර්යයෙන්ම අභිධර්ම ඉගෙන ගන්න ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් දින 45ක් ගුරුවරයා යටතේ ඉන්න ඕන. එහෙම නැත්තම් මේක උගන්වන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ අභිධර්ම උගන්වන්න කලින් බුරුම රටේදී කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයේ තමයි දින 30ක භාවනා වාරයකට තමන්ගේ හිත බලා ගන්න දෙනවා. එන දින 30ක්ම තමන්ගේ හිතත් එක්ක හිත තැම්පත් කරගන්න භාවනා ක්‍රමයක් උගන්වනවා. අන්න ඊතුරු දවස් 15 තමයි අභිධර්මයේ ඒ අභිධර්මයේ කියලා උගන්වන්න තියෙන මොකද්ද? හිතයි කය. එයා ඒ දින 30 මහන්සියල හිතේ යම් තැන් දැකලා තියෙනවා. ඒ දකින්නකොට ඒක විස්තර කරව ගමන් නිකම්ම මේක තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මේක භාවනා කරන පිරිසකට උගන්වන එක හරිය පහසුවක් පින්නතුනේ. මෙච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. මොකද භාවනා කරනවා කියන්නේ දවස් 30 තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න එක. හිත දිහා බලනකොට හිත ගැන තමයි මේ විස්තර කරන්නේ. ඒ නිසා එක පැත්තකින් කොහොම හරි කොච්චර වැඩ කටයුතු කරත් මේ වගේ අවස්ථාවකට ඇවිල්ලා මේ සංසාර ගමනේ තියෙන ප්‍රබලම දෝෂ ඉගෙන ගන්න ලැබීම මේ පින්නතුණු බොහෝ අතීත කාලේ කරපු විශාල පිනක් පින්නතුණු. මේක හැමෝටම අහන්න බෑ. මේක ඔබ විසින් අතීතයේ රැස් කරපු ඉතා විශාල පිනකින් තමයි මේක අහගන්න ලැබෙන්නේ. මම ඒක අනාගතයේදී ඔප්පු කරලා පෙන්වන්න පිනක් නැත්තම් මේක අහන්න බැරි බව. ඒ කියන්නේ වචනේට නේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දැන් මම ගිය සතියේ පොල් ගහලදී ඔප්පු කරලා පෙන්වුවා මේ අභිධර්මයේ අහන අතීතයේ හදපු මොන ප්‍රත්‍යයෙන් ඔබට ඒ සෝත විඥානය පහළ වෙන්නේ කියලා. නමුත් ඒ ඉගැන්වීම කරන්න මේ පිනුදුණු තාම කරුණු මදි. මේ සිත් ගැන ඉගැන්වුවට පස්සේ තමයි ඒ ස්වභාවයන් පැහැදිලිව පෙන්වන්න පුළුවන් අභිධර්මයේ. ඒක එකක් මතක තියාගන්න අතීතයේ විශාල පිනකට තමයි තමන්ගේ බරපතල වැරද්ද තමන්ට වැටහෙන්නේ. හැබැයි ඊටත් වඩා පිනක් ඕන ඒකෙන් නිදහස් වැරද්ද හදාගන්න. වැරද්ද තේරුම් ගන්න ලැබෙන්නේ විශාල පිනකින්. වැරද්ද හදාගන්න ඊටත් වඩා පිනක් ඕන. වැරද්දෙන් නිදහස් වෙන්න විශාල පාරමී ශක්තියක් පිරලා තියෙන්න ඕන. පළවෙනි පින මේ පින තුන සම්පූර්ණයි. ඒක දිගට දියුණු කිරීම මේ පින තුන සතු කාර්යයක්. මේ පින්නතුන් මේ පන්තියට එනකොට විවිධ තැන් වලින් ධර්මය අහලා ධර්මඥානයක් තියෙන්නේ නැති. නමුත් මේ රටාවකටත් යම්කිසි ඉගෙනීමක් කරා. මේ පින්නතුන් මේ සති 18ක් යනකොට මේ දේ වෙලාව ගියත් කියන්න ඕන. මේ පින්නතුනි මේ පින්නතුන්ට බීජයක් දීලා තියෙනවා. යම්කිසි ධර්ම බීජයක් දීලා තියෙනවා. යම් බීජයක් Tamanට ලැබුණට පස්සේ ඒක පෝර දහලා ගහක් බවට පත් කරගන්නවද? ඒ බීජය විනාශ වෙන්න ඉඩ අරිනවද කියලා Taman සතු කාර්යය. බීජයට විතරක් තනියෙන් ගහක් වෙන්න බෑ. බීජය තියාගෙන හිටියට ගහක් හැදෙන්නේ නැහැ. ඒ අවශ්‍ය පොළවේ රෝපණය කරන්න ඕන. ඒක ඒන සතුරු කරදර සියල්ලෙන්ම බේර ගන්න ඕන. බීජය දීලා ඉවරයි සක්කාය දිට්ඨිය කියන්නේ අභිධර්මයේ ප්‍රබලම ඉගැන්වීමක්. ඉතින් පිටුතුනි ඊට පස්සේ ඉගැන්වීම් කරන්නේ මේ ලබාගත් බීජය වඩා වර්ධනය කරගන්න හේතු හදලා දෙන එක. ඒක තනියෙන් කරන්න බෑ. ඉගෙනීමේ යම් හේතු ටිකක් දෙන්න පුළුවන්. පෝර විතරක් තිබිලා වතුර නැත්තම් කවදාවත් ගහක් හැදෙන්නේ නැහැ. වතුරයි පෝරයි බීජය ඇතිලා පොළොව නැත්තම් ඒත් හැදෙන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු හේතු ඕන. නිසා අපිට බාහිර පුද්ගලයාගෙන් ලබා ගන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සෝතාපන්න වෙන්න නම් ඌට බාහිර උපකාරයක් අවශ්‍යයි. ඒකක් තමයි කල්යාණ මිත්‍රය මුණ ගැහෙන්න ඕන. අනිත් පැත්තෙන් තමයි Tamanට යෝනිසෝ මනසිකාරය. ඒ දෙක ලැබුණා ඒ දෙක තමන්ගේ පැත්තේ යෝනිසෝ මනසිකාරය. බාහිරින් පරගෝස ප්‍රත්‍ය. ඒ දෙක හරි. දැන් මේ පිටින් යෝනිසෝ මනසිකාරය දිගින් දිගට දියුණු කර ගැනීම මට කරන්න පුළුවන්. ඒක දියුණු කරන්න හේතු හදලා දෙන එක විතරයි. දියුණු කර ගැනීම තමන් සතු කාර්යය. තමන්ට මේ නිරයට වැටෙන ගමනේ බරපතල කමක් තේරෙනවා නම් මොකද්ද කරන්න ඕන? හැකි ඉක්මනින් මැරෙන්න කලින් සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනමයි. ඒක කොච්චර මේ මමයි කියලා හඳුනා ගන්න හිටියත් ඒක බරපතල වරද්දා ගැනීම. ඒක බරපතල වරද්දා ගැනීම. දැන් සමහර අය මේ පන්තියට එනකොට හිතෙන්න පුළුවන් මමනේ ධර්ම ඉගෙන ගන්න කියලා. ධර්ම ඉගෙන ගන්න එක හොඳයි. නමුත් මමයි කියලා හිතන එක බරපතල වරද්දා ගැනීම. එතකොට මගේ දරුවෝ නේද මේ පාඩම් කරන්නේ? මගේ දරුවෝ නේද පාඩම් කරන්නේ? දරුවෝ පාඩම් කරන එක හොඳයි. මමයි කියලා හිතන එක බරපතල වරද්දා ගැනීම. ඒ වරද්දා ගැනීම භයානක දෙයක්. ඒක පුංචි සුළුපටු දෙයක්
නෙවෙයි අර සාගර උපමාවෙන්, ගල් පර්වත උපමාවෙන්, මහ පොළොව උපමාවෙන් කරන්නේ ඒ වරද්දා ගැනීම නිසා විඳින්න වෙන දුක. ඒ නිසා පින්නතුනි ඒක මේ පින්නතුන් හොඳටම තේරුම් අරගෙන මේ ජීවිතේ තමන්ගේ ගිහි ජීවිතේක යම් යුතුයකම් තියෙනවා ඒව ඉෂ්ට කරන්න. නමුත් මේ සංසාරය ගැන යම් කිසි විශාල අවබෝධයක් තියෙනවා නම් තමන් ඒ තුල තමන්ගේ වරද්දා ගැනීම නිදහස් කරගන්න වැඩි කාලයක් යොමු කරන්න. මොකද දුර්ලභ මනුෂ්‍ය ජීවිත හැමදාම ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ හැමදාම ඇහෙන්නේ බුදු කෙනෙක් පහළ වුණේ නැත්තම් අපි මුළු ජීවිත කාලෙම මමයි කියලා හිතයි. කකා බිබී ඒත් හිතනවා. නමුත් ඒ වරද්දා ගැනීම පෙන්වන්න කවදාවත් තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන 4 වෙනි ධානයේ වඩපු ඉෂිවරු ඉන්නවා කියන. ඒ ඉෂිවරු හිතන්නේ කවුරුත් භාවනා කරා කියලාද? මම භාවනා කරා කියලා. ඒ සක්කාය දිට්ඨියේ නිදහස් අහසින් යන්න පුළුවන්. අහසින් ගියත් සක්කාය දිට්ඨියෙන් ගැලවිලා නැහැ කියන. ඒ නිසා නැවත සතර පායට වැටෙනවා කියන. නිසා මේ බරපතල වරද්දා ගැනීම උඩට විසි කරත් යටට විසි කරත් බරපතල ආකාරයයි. නිසා ඒ ගැන හොඳට තේරුම් ගන්න. මට තා සුළු ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ පින්නතුන්ගේ. මට අවංකවම කියන්න. බුදු ගුණ 9 තේරුම් සහිතව කාටද කියන්න පුළුවන්? පුළුවන්. අවංකවම Tamanට අවංකවම හදවතට පුළුවන් නම් කියන්න. අවංකවම පුළුවන්. කීප දෙනෙක්ට පුළුවන්. ඒතර වැඩි පිරිසක් ඉන්නේ මොකද්ද? අවංකවම කියන්න බෑ. අවංකවම කියන්න බෑ. කියන්න පුළුවන් කීප දෙනෙක් දැඩිව විශ්වන අනිවාර්යෙන් කියයි. නමුත් බොහෝ අයට අවංකවම ඇහුවොත් බුදු ගුණ 9 හරියට කියන්න බෑ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන අපිට කියා දෙන්නේ අපි බෞද්ධ ආගමේ රංකිරි කටගාපු දවසේ. පාසල් 1000කට ගිහිල්ලා පාසලකට ගිහිල්ලා ඇහුවොත් බුදු ගුණ 9 කියන්න පුළුවන් ළමයෙක් අත උස්සන්න කියලා එහෙම ඉස්සුවොත් කලුණුක හෙවනවා වගේ අමාරුයි පින්නතුනි. මම එහෙම අහලා තියෙනවා. සමහර ළමයි දහස් ගණන් ඉන්න මම ඉගෙන ගත්ත පාසල් වලට ගිහින් මම අහනවා බුදු ගුණ 9 හරියටම කියන්න පුළුවන් නම් අත උස්සන්න. සමහර කෙනෙක්ට කියන්න ගියත් හරියට කියන්නේ වරද්දක. හරියට නෑ. පින්නතුනේ මොකක්ද? අපිට මෙච්චර වටිනා ධර්මයක් කියා දිය බුදුරජාණන් වහන්සේ ගුණ 9 මතක තියාගන්න අපිට බැරි වුණා. අපි ගණන් මෙතන ගොඩාක් ඉගෙන ගත්තු අය ඉන්නවා. ඒතකොට පින්න ගොඩාක් ඉගෙන ගත්ත ඒ අය මහා විශාල දර්ශන පොත්පත් තියරි පිටින් මතක ඇති. නමුත් මෙච්චර වරද්දා ගැනීමක් ලෝකයට පෙන්වපු සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගුණේ මතක බරපතල වරද. අපි ඉගෙන ගන්න සක්කාය දිට්ඨිය. හැබැයි බුදු ගුණ 9 දන්නේ ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක්. අද ලංකාව තුල ගිහිල්ලා ওই පාසල් 1000කින් ඇහුවොත් බෞද්ධ ළමයි ඉන්නව නම් අත උස්සන්න කිව්වොත් පින්නතුනේ ළමයේ දෙන්නේ 3 දෙනෙක් ඕනනම් මේ ලංකාවේ කියයි. මේ මෑත කාලේ නිසා 100ක් 200ක් කියයි. සමහර ස්වාමින්වහන්සේලා බුදු ගුණ පාඩම් කරවනවා. ඒ නිසා 100ක් 200ක් කියයි. පාඩම් කරපු ළමයි ඉක්මනට ඒක අමතක කරනවා. අනිත් කිසි ළමයෙක්ට කියන්න බෑ. ඒක මේ ජාතියට වෙච්ච බරපතල හානියක්. අපි මේ අපේ ජාතිය නැති කරන්නේ ක්‍රිස්තියානි අය නෙවෙයි. අපේ ජාතිය නැති කරන්නේ පින්නතුනේ මුස්ලිම් අයත් නෙවෙයි. අපේ ජාතිය නැති කරන්නේ අපේ දරුවෝ නැති කරන්නේ අම්මලා තාත්තලාම තමයි. හේතුව මොකද? මෙච්චර වටිනා ශාස්ත්‍රුන් වහන්සේ නම මෙච්චර ලෝකයට මෙච්චර දෙයක් දීපු කෙනෙක්ගේ බුදු ගුණ නමේ අම්මා දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත්. ඒක පාඩම් කරගන්න කාලයකුත් නැහැ. ඒක හිතන්න කාලයකුත් නැහැ. නමුත් පින්නතුනි මුස්ලිම් ආගමේ ඇත්තන්ගෙන් ගිහිල්ලා ඇහුවොත් නබීතුමා ගැන කියන්න කියලා. පැය ගාණක් ඥාඥා කළා පෙන්නවා. ඔබ ගිහිලා ජේසුස් වහන්සේ ගැන අහුවොත් භගවත් ගීතාවලිය යොහාන් බ්ලෙක් කිය ඒ කොටස් කියලා පෙන්නාවි. නමුත් පින මෙච්චර සාගරයක් තරම් වරද්දා ගැනීම විස්තර කරලා නිවැරදි මාකට ගත්ත. මේ තරම් ಗುಣ කදම්බෙකින් ලෝකේ පෙන්නපු විද්‍යාවටවත් ඒ හේතු හදලා බොරුයි කියලා ඔප්පු කරන්න බැරි. පින්නතුනි මේ තරම් ශාස්ත්‍රූ කෙනෙක්ගේ බුදු ගුණ 9 මතක ඒක මහා පුදුම අවාසනාවක්. නිසා පින්නතුනි මේ සියල්ලම ඉගෙන ගත්ත මේක අභිධර්මයේ කියන්නේ මම හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒක ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥතා ඥානෙ ප්‍රඥා මඩල මේ විස්තර කරන්නේ. ඉතින් එහෙම ගුණයක් තියෙන බුදු කෙනෙක්ගේ හිත ගැන බුදු ගුණය ගැන Tamanට මතක නැහැ කියන්නේ. තේරෙන්නේ නැහැ කියන්නේ. සමහර අය අවුරුදු 60ක් පැනලා. සමහර අය අවුරුදු 40ක් පැනලා. සමහර අය ජීවිතේ අවුරුදු 11 වසරට විතර යනකම් ඉගෙනගෙන. ඒත් පින්නතුනි ජීවිතේ වටිනාම දේ නෑ. ඒකට තමයි කියන්නේ කළගුණ දන්නේ නැතිකම කියලා. ඒකට තමයි කියන්නේ මොකද්ද? මෙච්චර දැන් අපි පින්න අපේ ජාතියේ යම්කිසි අපි දුප්පත් වුණත් සංවර්ධිත වුණත් වෙනත් ජාතීන් වල නැති ಗುಣධර්ම අපේ රටේ තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ලැබිච්ච යම් පින්නතුනි ප්‍රතිඵල. නමුත් ඒ අපි කවදාවත් මේක පැනනගේ කොහෙන්ද කියලා හිතන්නේ. ඉර පින්නතුනි ආලෝකයේ සපෙන් නිසා Hindu භක්තිකයන් ඉරට වඳිනවා. මොකද ඉර නැති වුණොත් ආලෝකය ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා Hindu භක්තිකයන් ඉරට ගෞරව කරනවා. දෙවියෙක් වශයෙන් ඉර අදහනවා. පින්නතුනි ඉරෙන් පුළුවන් ආලෝකමත් දෙන්න මේ පෘථිවියට තව ලෝක වලට විතරයි. නමුත් මේ සංසාරයේ සත්වයා පෘථිවි ඉරවල් දහස් ගාණක් යටතේ නෙවෙයි.
ඉරවල් බිලියන ගාණක් යටතේ ඉන්නවා. ඒ කිසිදු ඉරකට ආලෝකය දෙන්න බෑ. මොකක්ද? වරද්දා ගැනීමට. නමුත් එක බුදුරජාණන් වහන්සේ නමක් විතරක් ඒ වරද්දා ගැනීම පෙන්නලා ලක්ෂ කෝටි සංඛ්‍යාතයක් මේ සංසාරයෙන් ගලවගෙන පිරිනුවම් පානවා. එහෙනම් ඉරවල් බිලියන ගාණකටත් කල්ප ගාණකදී ආලෝකම දෙන්න බැරි මෝහ අන්ධකාරයට වරද්දා ගැනීමට බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයෙන් ආලෝකය සපයන එකයි කියන්නේ මේ වරද්දා ගැනීමේ නිදහස් වෙන ප්‍රඥාලෝකය උදා කළ එක මම ලබන සතියේ කියලා දෙන්නම්. එතකොට පින්නතුනි ඒ තරම් ආලෝකයක් ලබලා දෙන්න. මේ ජීවිතයේ තියෙන මහා ඝනාන්ධකාරී චිත්තසංතානෙ බිඳලා ඒ වරද්ද පෙන්ලා අපේ මහා දුකකින් එතර කරපු පුංචි කාලේ ඉපදිච්ච දවසේම උපැන්නේ බෞද්ධයි කියන අපිට ඒ ගුණ නමය මතක කීප දෙනයි. තමන්ගේ දරුවන්ගෙන් ගිහිල්ලා අහන්න පුතේ කියන්න බුදු ගුණ නමය කියලා කියයිද කියලා බලන්න. ගිහිල්ලා අහන්න තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ගේ බුදු ගුණ නමය කියන්නේ කියලා දැයි දහන්න. ඒ නිසා මෙන්න අපි සම්මුතියෙන් සිංහල ජාතියක් කියලා තියෙනවා. සිංහල ජාතිය වැඩිපුර පිටස බෞද්ධ. නමුත් නමට පමණයි. ගුණය දන්නේ නැහැ. ඒ නිසා මේ පින්නතුන්ට ලොකු උපකාරයක් කරන්න තියෙනවා. මේ පින්නතුන සති 18ක් තිස්සේ මේ වටිනා ධර්මයක් ගන්නවා. ඒ වෙනුවෙන් මේ පින්නතුන් යනකොට සමහර අය මුදල් පූජා කරනවා. ඒ ගැනීම නිසා සමහර අය යාන වාහන පූජා කරනවා. ඒ ගැනීම නිසා සමහර අය දාන වලට කතා කරනවා. ඒ ගැනීම නිසා සමහර අය ගෙවල් දොරවල් ඉඩකඩම් පූජා කරනවා. ඒවා පින්නතුනි සුළු උපකාරයක් විතරයි. ඒවා උපකාර තමයි. නමුත් ඔබ ලොකු උපකාරයක් කරන්න. මොකද්ද ඒ උපකාරය? ඔබගේ දරුවන්ට අඩුතාවේ මේවා නැතත් බුදු ගුණ ටික කියලා දෙන්න අනාගතේ ඒ පිනේ බලෙන් හරි මේවා තේරුම් ගන්න. ඒ නිසා ඔබ මේ බුදු ගුණ නමය ලියලා බුදු ගුණ නම විස්තර සහිතව කොහෙන් හරි හොයලා ලියලා ෆොටෝකෝපි ගහලා දරුවෝ 10 දෙනෙක්ට පාඩම් කරවන්න. ඒකත් ඔබ මේ ජාතියට කරන විශාල වාසනාවක්. මොකද ඔවුන් දන්නේ නැත්තේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ප්‍රඥා මඩල ගැන. ලෝකයේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ ගැන. නමුත් ඔබ ගිහිල්ලා මුස්ලිම් භක්තිකෙන් මේ යන ගමන් අහන්න නබීතුමා ගැන කියයි. ඔබ ගිහිල්ලා අහන්න මේ ක්‍රිස්තියානි භක්තිකෙන් කියයි. නමුත් ඔහුගේ සියලු ඔය ඒ ශාස්ත්‍රඥලාගේ සියලු විස්තර පැන නැගිලා තියෙන මොන චෛතසිකයෙන්ද? දිට්ඨි චෛතසිකයෙන්. ඒක මුල් කරගෙන ආ දර්ශන බිහි වෙන්නේ අරමුණත් එක්ක. නමුත් බුදුරජාණන් වහන්සේගේ දිට්ඨිය සම්පූර්ණ නිරෝධ කළායි මේ ධර්මයේ කියා දීලා තියෙන්නේ. ඒ නිසා අහසට පොළොව වගේ. ඒ නිසා ඒ තරම් වාසනාවක් ලැබිලා තියෙනවා. ඔබ පින්නතුනි ඔබ කාට හරි ආදරේ නම්, ඔබ කාට හරි සෙනෙහවන්ත නම්, ඔබ කාට හරි දයානුකම්පිත නම් බුදුරජාණන් වහන්සේ ගුණ ගැන ඉක්මනින්ම ඔහුට කියලා දෙන්න. ඔහුට මේ සංසාරේ වෙන නිදහස් වෙන්න මගක් නැහැ. වෙන නිදහස් වෙන කිසිම මගක් නැහැ පින්නතුනි. මොකද ඔහු තවත් මහා දුකකට අනාගතේපත් වෙනවා විනා ඔහුට ඒ දුක් වලින් ගලව ගන්න වෙන කිසිම තැනක් නැහැ. යමෙක්ට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඉපදුනේ නම්, යමෙක් බුදු ගුණ නිතර නිතර කල්පනා කරනවා නම් ඔහුගේ සංසාර ගමන ඒ තරම් දැඩි ඈතක නෙවෙයි පින්නතුනි. ඔය බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. අද ඉගැන්වුවේ බරපතල වරද්දා ගැනීම සක්කාය දිට්ඨිය. ඒකේ නිදහස් වෙන ක්‍රම අනාගතේ උගන්වන්නම්. ඒ ගැනීම තුළින් ඔබට මේ බරපතලකම වැටහිලා ඉක්මනින්ම සතර අපායේ නිදහස් වෙන්න තමන්ගේ චිත්තසංතානයන් සකස් වෙන මේ ගැනීම ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.